සුබ සන්ධ්‍යාවක්. මේ දිනවල දේශපාලනය බොහොම උණුසුම්. ඒ වගේම පළාත් සභා මැතිවරණය මේ උණුසුම තවත් වැඩි කරලා. හැබැයි ඒ කෙසේ වෙතත් ඒ සියල්ලම මැද්දේ අප අපක්ෂපාතීවත් මධ්‍යස්ථවත් සිටිමින් ඔබගේ ජන බලය වෙනුවෙන් මාධ්‍ය සතු බලය කැප කරන්නට අදත් සූදානම්. මේ බලය සජීව දේශපාලන සංවාදය. ඉතින් හිතවතුනි අද දවසෙත් සුපුරුදු ආකාරයෙන් අප හඳුනා ගනිමු බලය සජීව දේශපාලන සංවාදයේ දේශපාලන පක්ෂ නියෝජනය. ප්‍රථමයෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා. සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට. අප මීළඟට හඳුනාගන්නේ රජයේ නියෝජනය කරමින් ජාතික හෙළ උරුමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍යපාද අතුරලියේ රතන හිමියන්. අවසරයි අපි හාමුදුරනේ. මීළඟට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් විපක්ෂය නියෝජනය කරමින් එහි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා. සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට. ප්‍රශ්න ගණනාවක් තියෙනවා කතා බහ කරන්න. හොඳයි අප මීළඟට හඳුනාගන්නේ රජයේ නියෝජනය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ගරු ආපදා කළමනාකරණ අමාත්‍යවර මහින්ද අමරවීර මහතා. සුබ සන්ධ්‍යාවක් අමාත්‍ය. එසේනම් හිතවතුනි අප හඳුනාගත්තා බලය සජීව දේශපාලන සංවාදයේ අද දවසේ දේශපාලන පක්ෂ නියෝජනය. මේ පක්ෂ නියෝජනයන් සමගින් අද දවසේ අප කතා බහ කරන මාතෘකාව කුමක්ද? සුපුරුදු ආකාරයෙන්ම අප ඒ වෙනුවෙන් ඉඟියක් ලබා ගනිමු මේ ආකාරයෙන්. විපක්ෂයක් නම් කැමති වෙන්න ඕනේ මැතිවරණ තියෙනවා. මොකද විපක්ෂය හයිය පෙන්වන්න පුළුවන් වෙන්නේ මැතිවරණ තියලා. අපිත් විපක්ෂයේදී හැම වෙලාවෙම අපි මැතිවරණ ඉල්ලුවා. හැබැයි අද ඒ මැතිවරණ තියනවාට බය. ඇයි මේ හදිසියෙ මැතිවරණ තියන්නේ? මේ විදිහේ ප්‍රශ්න මාලාවක් තමයි අපිට ඉදිරිපත් කරන්නේ. මාංකුලම් වලට යනකොට දකුණේ ඡන්දේ. කිලිනොච්චයට යනකොට ඌවේ ඡන්දේ. නන්දි කඩාල වලට යනකොට තවතම් ඡන්දය. ඊට පස්සේ ජනාධිපති ඡන්දේ. ඡන්ද තිය බලය හදාගත්ත මිසක් රට ගැන හිතුවේ නෑ. එනිසා අද රට ඉතාමත් තීරණාත්මක තැනකට ඇවිල්ලා තිබෙනවා. ආණ්ඩුව හිතාගෙන ඉන්නවා මධ්‍යමයි වයබයි උතුරයි ඡන්දේ තියලා රටේ ප්‍රශ්න ඔක්කොම වහන්න පුළුවන් කියලා. දැන් මාස දෙක තුනක් රටේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ. දැන් කතා කරන්නේ මැතිවරණය ගැන. මේක තමයි ආණ්ඩුවේ පාරා බලන්න කියලා මම තමුන්නාසල් ප්‍රකාශ කරන්න කැමතියි. මේ මැතිවරණ තියන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. අතිගරු ජනාධිපතිතුමාට බොහොම පැහැදිලිව දැනගන්න ඕන ආණ්ඩුව කරන දේ හරිද වැරදිද කියලා ජනතාව හිතන්නේ කොහොමද කියන කාරණා. එහෙම නැත්නම් දැන් පරණ තිබිච්ච ක්‍රමයට අවුරුදු 5ක් ගියාම තමයි ඡන්දයකින් තමයි දැනගන්නේ මේ පහ තිස්සෙම කරපු එක. එනල්ලා දාලා තියෙන මැතිවරණය ඔබතුමාලා ඉල්ලපු මැතිවරණයක් නෙමෙයි. එන්න තිබුණේ උතුරුකරේ මැතිවරණේ. උතුරුකරේ මැතිවරණේ එනවත් එක්කම වයඹයි මධ්‍යමයි කියනල්ලා තතෑරියා. එයි මොකද්ද මේ කරපු හේතුව? උතුරේ මොන සක්කරට ආණ්ඩ පෙර ගැහුවත් මොන ප්‍රශ්නයක් කරත් අනිවාර්යෙන් උතුරුකරේ මැතිවරණේ ජයග්‍රහණය කරන්න බෑ. ඊළඟට තියෙනවා ඌව බස්නාහිර දකුණ. මේ මැතිවරණ තුනම අප සරණයි ඉතින් ආයි මොකක් කතා දෙයක් නෑ. මේක ගහපු ගමන් අනික් කට්ටිය මොකද වෙන්නේ? එක්සත් ජාතික පක්ෂව එළියට බහින්නේ ඊළඟ මැතිවරණ එනකොට. ඊළඟට මොකද වෙන්නේ? අතිගරු ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ. මෙහි සිටින නියෝජිතයන්ට පොඩි සිනහවකුත් මතු වුණා. හොඳයි. ඒ තමයි දේශපාලන වේදිකාවේ වර්තමානයේ ඇසෙන කතාබහ. මේ කතාබහේ කියවෙන්නේ ආණ්ඩු පක්ෂය කියවනවා කඩින් කඩ මැතිවරණ පවත්වන්නේ මේ ආකාරයෙන් මැතිවරණ පවත්වන්නේ ජනතාවගේ මතය නොයසනම් ජනතාව ආණ්ඩුව කෙරේ බලා සිටින්නේ කොයි ආකාරයෙන්ද කියලා දැනගන්නට කියලා. නමුත් විපක්ෂය චෝදනා නගනවා කඩින් කඩ සලාක ක්‍රමයට පවත්වන මැතිවරණ රටේ ප්‍රශ්න අමතක කරන්නට සිදු කරන යම් ක්‍රියාවලියක් කියන කාරණය. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමනි. කඩින් කඩ පැවැත්වෙන මැතිවරණ වලට ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉඳගෙන බොහෝ සෙයින් විරුද්ධතාවය දක්වනවා. ඔබතුමන්ලා මේ ආකාරයෙන් විරුද්ධ වන්නේ දැන් කඩින් කඩ මැතිවරණ පැවැත්වීම තුළ ඔබතුමන්ලාගේ පරාජය වැඩියෙන් පෙනෙන නිසාද? නෑ, විශේෂයෙන්ම මෙම පළාත් සභා මැතිවරණ කොටස් වශයෙන් පැවැත්වීමෙන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම හෝ ජනතාවගේ මතය උරගා බැලීමේ වමනාව නොවේ තිබෙන්නේ. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය නම් තවත් බොහෝ කරුණු තිබෙනවා සාකච්ඡා කරන්න. ජනතාවගේ සැබෑ මතය උරගා බලන්න නම් කෙසේද බැලිය යුත්තේ කියන කරුණු පිළිබඳවත් බොහෝ කරුණු තිබෙනවා. කෙසේවත් මේ පළාත් සභා මැතිවරණයත් එක්ක මතුවී තිබෙන ගැටලු ගණනාවක් තිබෙනවා. එක පැත්තකින් විශේෂයෙන්ම
තීරණාත්මක උතුරු පළාත් සභා මැතිවරණය. ඒ වගේම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් සහ මූලික අයිතීන් පිළිබඳ දැක්ම. ඒ වගේම පළාත් සභා මැතිවරණ. ඒ නිසා මම හිතනවා අපේ මාතෘකාව ඒ ශේස්ත්‍රයන් දක්වා විහිදිය යුතුයි කියලා. පළමු කොටම ගත්තොත් මේ පළාත් සභා මැතිවරණ පවත්වන්නේ ජනතාවගේ ජනමතය හෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොවේ. විශේෂයෙන්ම ආණ්ඩුව ඊළඟ තමන්ගේ බල යුගය ආරම්භ කිරීම වෙනුවෙන් පවත්වනු ලබන මැතිවරණමයි. ඔබ දන්නවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූවාම ඒකට විවිධ බලවේගයන් විරුද්ධතාවය ප්‍රකාශනපත් කරනවා. අපේ රටේ ආර්ථිකයේ විශාල ලෙස කඩාවැටීමේ හේතු කොටගෙන එහින් විශාල සමාජ ජන කණ්ඩායම් පීඩාවට පත් වෙලා තිබෙනවා. දීවර ජනතාවට ලබා දුන් දීවර සහනාධාර ඉවත් කොට තිබෙනවා. පෝර සහනාධාරයේ පැති දෙකකින් පෝර ප්‍රමාණයෙන් සහ මුදලින් සහනාධාරය කප්පාදු කොට තිබෙනවා. ගොවි විශ්‍රාම වැටුප මුළුමනින්ම නතර කොට තිබෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් වෙනදට වඩා දෙමව්පියන්ට පාසලට මුදල් ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. සෞඛ්‍ය වෙනුවෙන් වෙනදට වඩා වැඩියෙන් බෙහෙත් මිලදී ගැනීම සඳහා මුදල් වියදම් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. දරුවන්ට වෙනදාට වඩා වැඩියෙන් රැකියාවක් හොයා ගැනීම දුෂ්කරතාවයන් මතුවලා තිබෙනවා. වෙනදාටත් වඩා වැඩියෙන් රටේ නීතිය, සාමය, නීතිය සහ විධානයේ ආධිපත්‍ය මුළුමනින්ම කඩාවැටලා තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවේ මහා පරිමාණ බොරු සංවර්ධන ව්‍යාපෘති හරහා රට විශාල ණය උගුලක හිර කරලා තිබෙනවා. මේ පැති ගණනාවකින් ජනතාවට පීඩාවට පත් කරන ප්‍රතිපත්තික සහ ක්‍රියාමාර්ගික ආණ්ඩුව නිරත වෙනවා. මේකට එරෙහිව කුඩා තැන්වල අරගල පැන නගිනවා. එක පැත්තකින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයක් පැන නගුණා අධ්‍යාපනයේ අයිති වෙනුවෙන්. තව පැත්තකින් නීතිඥවරු සහ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගේන ජනතාවගේ අරගලයක් පැන නැගුණා ශ්‍රේෂ්ඨාධිකරණ සහ මුළු මහත් අධිකරණ පද්ධතිය නිදහස් වෙනුවෙන්. ඒ වගේම ඊයේ පෙරේදා වැලිවීරිය ප්‍රදේශ අරගලයක් පැන නැගුණා ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාවයන් වෙනුවෙන්. ඒ වගේම දීවර ජනතාවගේ උද්ඝෝෂණයක් පැන නැගුණා තමන්ගේ දීවර සහනාධාරය කප්පාදු කිරීමට එරෙහිව. ගොවි ජනතාවගේ උද්ඝෝෂණයක් පැන නැගුණා තමගේ පෝර සහනාධාර සහ තමගේ නිෂ්පාදන සාධාරණ මිලකට විකුණා ගැනීමට නොහැකි වීම හේතුවෙන්. ඒ නිසා මේ තැන පැන නගින උද්ඝෝෂණ එක මධ්‍යස්ථානයකට පෙළ ගැහිලා ආණ්ඩුව පෙරලීම දක්වා ගමන් කරලා නැහැ. මේක තමයි ඇත්ත යථාර්ථය. තැන බලවේගයන් වෙනම අරගල කරමින් තිබෙනවා. ඒතකොට ආණ්ඩුව දන්නවා මේවා එක මිටකට පෙළ ගැහුණොත් තමන්ගේ බලය ගිලිහී යාමේ අනතුරකට මුහුණ දෙන බව. ඒ නිසා ආණ්ඩුව කල්පනා කරනවා මේ ගොඩනැගිමින් තිබෙන බලවේගයන් දුබල කිරීම වෙනුවෙන් මේ මැතිවරණ උපයෝගී කොට ගන්නවා. විශේෂම කොටස් වශයෙන් තබනවා. මේ කොටස් වශයෙන් තැබීමේ වාසිය ගණනාවක් ආණ්ඩුවට තිබෙනවා. එක පැත්තකින් මුළු රාජ්‍ය බලය මෙම පළාත් වලට යොදවනවා. දිස්ත්‍රික් 5ක් හෝ 6කට මෙම මුළු බලය යොදවනවා. ඔබ දන්නවා මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කේ සෑම ග්‍රාම සේවා කොට්ටාසයකම මතක තබා ගන්න. සෑම ග්‍රාම සේවා කොට්ටාසයකම කුරුණෑගල සහ පුත්තලම් දිස්ත්‍රික්කේ ජංගම සේවාවන් පවත්වනවා. කරුමන්තුතුව තව විනාඩියක කාලයක්. ඒ ජංගම සේවාවෙන් හරක් බෙදීම පිළිබඳව තහඩු දෙනවා, ගෙවල් දෙනවා වැනි ලිඛිත පොරොන්දු ලබා දෙන තත්ත්වයක් මතුවලා තිබෙනවා. ඒ හැකියාව තිබෙන්නේ කුඩාතරක මැතිවරණ තිබෙන නිසා. ඒ වගේම තමයි මේ සඳහා මුළු මාධ්‍ය බලය යොදවනවා. තව ටික දවසින් බලා ගන්න පුළුවන් උදේ 7ට ඇමතිවරු අර නයිටීන් එකේ දඟලන විදිහ. අපි ඒ විදිහටම නයිටීන් කිව්වේ ඒකයි. මෙතන හරි නම කියන්න හොඳ නැහැ. නයිටීන් කියලා කිව්වේ නිසාම තමයි. හොඳයි. එතකොට ඒ වගේ ඇමතිවරු වෙන විදිහ, ජනාධිපතිවරයා ජනපති හමු පවත්වන විදිහ අපිට ඒ වගේ බලා ගන්න පුළුවන්. එතකොට මුළු මාධ්‍ය බලය මේකට යොදවනවා. ඊළඟ ආණ්ඩුව සෑම ප්‍රධාන අපේක්ෂකෙම තමන්ගේ ගෙදර දන්සැල් ප්‍රදානය කිරීම ආරම්භ කරන්න පටන් ගන්නවා. දැනුත් ආරම්භ කරලා සමහර තැන්වල අරක්කු බෙදන්නේ බන්දේසි වලින්. ඔබ කුරුණෑගල පැත්තේ බලා ගන්න පුළුවන්. මොකද බාර් හිමියෝගේ දරුවෝ තමයි ඡන්දෙට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි මේ මැතිවරණවලදී ආණ්ඩුවේ මූලික අභිප්‍රාය බවට පත් වෙලා තිබෙන්නේ අමාත්‍යවරුන්ගේ ඥාතීන්ට නාම යෝජනා බාර දී. මන්ත්‍රීතුමා අපි අවසන් කරමු. ඔව් අවසන් කරමු මේ පෙළගැස්ම. හොඳයි. අමාත්‍යවරුන්ගේ ඥාතීන්ට නාම යෝජනා දෙනවා. එතකොට එක් අමාත්‍යවරුන්ගේ පුතාට නාම යෝජනා අමාත්‍යවරයා දුවනවා. බිරිඳට නාම යෝජනා දීපුවම ඇමතිවරයා දුවනවා. මල්ලිට නාම යෝජනා දීපුවම ඇමතිවරයා දුවනවා. ඒ නිසා මේ ඥාතීන් මැතිවරණට දැමීම මුළු මැතිවරණ මෙහෙයුමේම උපක්‍රමයක් ආණ්ඩුව.
ඒ සියල්ල හරහා සැබෑ ජනමතය යට කරනවා. ඒ නිසා තවදුරටත් අපේ රටේ මැතිවරණ වෙන පෙන්눔 කරන්නේ ජනතාවගේ සැබෑ මතය නොවේ. ජනතාවගේ විකෘති වූ මතය. කවුරු හරි කියනවනේ මේ මැතිවරණ වලින් ජනතාවගේ සැබෑ මතය තියෙනවා කියලා. නෑ, සැබෑ මතය නෑ. මේ තිබෙන්නේ ජනතාවගේ විකෘති කරන ලද, ඡන්ද ව්‍යාපාරය ඇතුලේ මෝහණයට පත් කරන ලද, බියට පත් කරන ලද, වරදානහරා දිනා ගන්න ලද, මාධ්‍ය හරහා ඔලු චෝදන ලද මැතිවරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි මේ පෙන්눔 කරමින් තිබෙන්නේ. ඒ හරහා ආණ්ඩු උත්සාහ කරනවා අර වර්ධනය වෙමින් තිබෙන බලවේගයන්, සටන් කරමින් තිබෙන බලවේගයන් වල දුර්වල මානසිකත්වය ගොඩනගමින් තමන්ගේ ඊළඟ බල යුගයට පාර කපා ගන්න. ඒ නිසා අපි හිතන මේ පළාත් සභා මැතිවරණ ඇවිල්ලා තිබෙන්නේ ආණ්ඩුවේ ඊළඟ බල යුගයේ ආරම්භයක් ලෙස තමයි මේ මැතිවරණ ඉදිරිපත් කරන්නේ. හොඳයි, බොහොම ස්තුතියි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පළමු වටේ තමන්ගේ අවස්ථාව ලබා ගත්තේ 0112 444 555 0112 444 555 අපේ දුරකථනයේ විවෘතයි. මේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ඔබගේ ප්‍රශ්න කෙටියෙන් ඍජුව යොමු කරන්නට අවස්ථාව ලැබෙනවා දෙවන වටේ සිට. ඒ සඳහා සූදානම් වන්න 0112 444 555. පළමු වටේ ඊළඟ අවස්ථාව ජාතික හෙළ උරුමයට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයකට අපි යොමු කරන්නේ අතුරුලේ රතන හිමියන් වැඩ සිටින මැදිරි අපේ ආමඳුරනේ. දැන් පළාත් සභා මැතිවරණයේ කරලියට පැමිණීමත් සමග 13 වන සංශෝධනයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව ඔබ වහන්සේලාගේ පක්ෂය බොහොම සක්‍රියව කතා බහ කරන්නට පටන් ගත්තා. නමුත් එකවර මේ කතා බහ පසුපසට ගියාදෝ කියලා මතයක් අපට යොමු කරන්නට පුළුවන්. මොකද ආණ්ඩුව තුල හෙළ උරුමයට මේ පිළිබඳව කතා බහ කරන්න ඉඩක් නැද්ද? 13 වෙනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාවකට ජාතික හෙළ උරුමය ඉතා පුළුල් වශයෙන් සහභාගී වුණා. ඒ විතරක් නෙවෙයි රටේ ඒ වෙනකොට සාකච්ඡාවෙන් පවතුනේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මානව හිමිකම් වෙනත් විදිහේ සාකච්ඡාවක් පැවතුණා. අපි ඒක ඇත්ත වශයෙන්ම ජාතික මතය දක්වා ඊටාම පුළුල් මට්ටමකට අපි ගෙනාවා. නමුත් ජාතික හෙළ උරුමයට තනියම ඒක ඉදිරියට ගෙන යන්න පුළුවන් කමක් නැහැ. කරුණු ගණනාවක් නිසා ජාතික හෙළ උරුමේ මතය පස්සට යන එකක් තමයි මේ මැතිවරණ ක්‍රියාවලිය හරහා ඉන්දියාවේ ඇතිවෙන අතිවිශාල බලපෑම. මේක අපි පිළිගන්න ඕන. ඒ බලපෑමත් එක්ක ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඒ 13 වෙනි සංශෝධනය කරන්න තිබිච්ච ඕනෑකම සම්පූර්ණයෙන්ම ආපස්සට අරන් තියෙනවා. ආපස්සට ගත්තට පස්සේ ආණ්ඩුවේ මුළු මහත් පුළුල් යන්ත්‍රයම ඒක නොසලකා හරින, ඒක කරන්න බැරි සාධකයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. එතකොට අපේ පැත්තෙන් අරගෙන බැලුවොත් 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැරවීම සඳහා පුළුල් ජාතික පෙරමුණක අවශ්‍යතාවය පවතිනවා. උදාහරණයකට ගත්තොත් ආණ්ඩුව ඇතුලේ පුද්ගලික මන්ත්‍රීවරුන් හැටියට, ඇමතිවරුන් හැටියට, ඒ වගේම පක්ෂ හැටියට විරුද්ධ කණ්ඩායම් ඉන්නවා. නමුත් දැන් කලින් කතා කරා වගේම බලයත් එක්ක ඒක සමාජ කතිකාවතකට ගෙන්න අපහසු තත්ත්වයක් ඇති කරනවා. උදාහරණයකට ගත්තොත් දැන් මැතිවරණ සිටියම ඉස්සරහට දැම්මට පස්සේ අපි 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරාට ඒක සමාජ කතිකාවතක් ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට අපට චලනය වෙන සිද්ධ වෙන්නේ ඒ සමාජ කතිකාවතත් මේ කාරණා ඔබතුමන්ලා ආණ්ඩුව තුල පක්ෂය රැකගන්න කරන කතා බහ කියලා කවුරු හරි යෝජනා කරොත් අපි හැමදෙරට 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් මේ ඒ කරලියට පැමිණි කාරණා ඉන්පසුව නැවත හකුලා ගැනීම කතා බහ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන කාරණා ආණ්ඩුවට එහෙම කියන්න පුළුවන්. ඒ වගේම මේ ලස්සන විපක්ෂයක් ඉන්න හන්දා ආණ්ඩුවට බොහොම ලේසියෙන් යන්න පුළුවන්. මේ රටේ ප්‍රබල විපක්ෂයක් තිබුණා නම් 13 වෙනි සංශෝධනය මේ ආණ්ඩුව එක්කෝ ආණ්ඩුවේ මතය අනිත් පැත්තට ගේන්න තිබුණා. එහෙම නැත්නම් පුළුල් බහුජන විපක්ෂයක් ගොඩනැගීම දක්වා ඒක ඉස්සරහට ගෙනියන්න තුන. ඒ විභවය සමාජය තුල පාද ගන්න බැරුණු. උදාහරණයක් අපි ගමු එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය කලේ අපි 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉස්සරහට ගෙනාවට පස්සේ වික්‍රම බාහු කරුණාරත්න මහත්තයයි සිරිතුංග මහත්තයයි 50ද 100ද ගිහිල්ලා පිටකොටුවේ 13 මේ එපා කියලා පත්‍රිකා බෙදෙන එක. එතකොට රටේ ප්‍රධාන විපක්ෂය ඒ සමාජ මත ආණ්ඩුව පැත්තෙන් අපි ඒක සමාජගත කරාට පස්සේ ඒක සමාජ කතිකාවතක් බවට පත් කරාට පස්සේ ඒක සමාජයේ පුළුල් වශයෙන් විපක්ෂය විසින් අරගන්නේ නැහැ. එතකොට ජාතික හෙළ උරුමය ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන කුමන මාතෘකාව ඉදිරියට ගත්තත් අපි ආණ්ඩුවෙන් එළියට යන්න හෝ ආණ්ඩු විවේචනය කරන්නේ අපි විවේචනයක් කරන්නේ රට පැත්තෙන් හිතලා. ඒක ජාතික අවශ්‍යතාවයක් හැටියට හිතලා අපි ඒක සිද්ධ කළේ. ඉතින් ඒක සමාජ කතිකාවතක් විදිහට සමාජගත වෙන්නේ නැත්නම් අපි අසීරුතාවයකට පත් වෙනවා. ඒ වගේම අපි කියන්න ඕන මීට කලින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සාකච්ඡා කළා මේ ආණ්ඩුව මැතිවරණ රාමුවක් තියාගෙන යනවා. පැහැදිලිවම ආණ්ඩුව මේ මැතිවරණ රාමුව තියෙන බලය සඳහා. ඒ කියන්නේ මේ මම කියනවා නම් ඒක බලය සඳහා නෙවෙයි කියලා ඒක මේ මම මෝඩෙක් වෙනවා.
ආණ්ඩුව තියන්නේ බලය සඳහා. හැබැයි ආණ්ඩුවේ ක්‍රියාදාමයේ නීති අනුකූලයි. ආණ්ඩුවේ ක්‍රියාදාමයේ පළාත් සභාව තියෙන එක නීති අනුකූලයි. නීතිය රාමුව යටතේ තියෙන්නේ. හැබැයි රට පැත්තෙන් ජනතාව පැත්තෙන් හිතලාද කියලා අහුවොත් මේ මැතිවරණ තියන්නේ මම කියන කෙලිම නැහැ කියලා. මේක ජනතාව පැත්තෙන් අවශ්‍යතාවයක් නෙවෙයි. ඒක ඕන කෙනෙකුට කියන්න පුළුවන් කාරණේ. එසේනම් අපි කල යුත්තේ මොකද්ද? ජාතික හෙළවුරුමේට අපට කල හැකි රට පැත්තෙන් හිතන ඕනම කෙනෙකුට කල හැකි දේ තමයි මේ මැතිවරණ ක්‍රමය අහෝසි කිරීමේ සූත්‍රයක්. ක්‍රමවේදයකට රටේ ජාතික කතිකාවතක් ගොඩනගෙන්න ඕන. සරල එක උදාහරණයක් මම කියන්න. තව විනාඩික කාලයක ඔබ ඔව් දැන් අපි ගත්තොත් රට තුල මැතිවරණ ප්‍රාදේශීය සභා ඡන්දය තියෙනවා. පළාත් සභා ඡන්දය තියෙනවා. මහ මැතිවරණය තියෙනවා. විධායක ජනාධිපතිවරණය තියෙනවා. ඒතර මේ මැතිවරණ හතර අපි අවුරුද්දේ විවිධ වකවානුවල විවිධාකාරයෙන් තවාගෙන යනවා. මම හිතන්නේ බලයේ ඉන්න නායකයෙක් ඕනම පක්ෂයක් විපක්ෂය හෝ වේවා කුමන හෝ පක්ෂයක් වේවා මේ ව්‍යවස්ථාමය නීති සන්දර්භයට උන් කල්පනා කරන්නේ බලය සම්බන්ධ. මෙතන එක්සත් ජාතික පක්ෂය හිටියත් වෙනත් පක්ෂයක් හිටියත් මේ රාමුව යටතේ තමන් කොහොමද තමන්ගේ බලය පවත්වාගෙන යන්නේ. ඒක තමයි ඇත්ත දේ. එහෙනම් අපිට මේක සඳහා අරගල කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් දැන් අර එක മന്ത്രിවරයෙක් කිව්වා මොකද්ද මේ ආණ්ඩුවට පාරාවලල්ලක් කරනවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මේක පාරාවලල්ලක් කර හැකි විපක්ෂයක් නැහැ. සත්නායක මන්ත්‍රීතුමා කිව්වේ මම දන්නේ පාරාවලල්ලක් කරනවනම් අපි ජාතික හෙළ උරුමේ හැටියට අපි කැමති විපක්ෂයේ ශක්තිමත් වෙනවා නම්. මොකද ජාතික හෙළ උරුමේ අභිප්‍රාය වෙන්නේ කුමන හෙට UMP බලයට ආවත් අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලයේ හිටියත් මහජන බලපෑමක් කරහා ආණ්ඩුව සාධනීය තැනකට තැල්ලු කිරීම තමයි අපේ වගකීම. එතකොට විපක්ෂය ඇතුළෙන් මේ සාධනීය තැනකට ආණ්ඩුව ගෙන යාම සඳහා අවශ්‍ය විභවයන් මතුවෙන්නේ නැති වෙනකොට සමාජ ජනතාව අතර විශාල අභියෝගයක් තියෙනවා. ඒ නිසා අද අපේ සමාජ ව්‍යවස්ථාමය අර්බුදයක් තියෙනවා. ඒ වගේම සමාජ කතිකාවත තුල අභියෝගයක් තියෙනවා. මෙන්න මේ අභියෝගේ ජයගන්නේ කොහොමද කියන එක තමයි අපේ ප්‍රධාන මාතෘකාව. මම අවසාන වශයෙන් කියනවා අද අපි කල යුත්තේ මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වැඩපිළිවෙලකට කතිකාවතක් ගොඩනගෙනවා නම් ජාතික හෙළ උරුමේ ඒක ආරම්භ කරන්නේ කවුද? ඒ ඇත්ත එක සාදු කියන්න අපි සූදානම්. හොඳයි. අතුරුලේ රතන හිමියන් පළමු වටේ උන්වහන්සේගේ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කරේ. අප මීළඟට යමු වන්නේ එක්සත් ජාතික පක්ෂයට. රංගී බණ්ඩාර මන්ත්‍රීතුමාට. අද දවසේදී මම හිතන්නේ සියලු ප්‍රශ්න විසඳුණා පක්ෂය තුල. ඔව්. බොහෝ දුරට හුඟක් දේවල්. හොඳයි ඔබතුමාට පක්ෂයේ සියලු මම මේ මාතෘකාවෙන් පිට ගිහිල්ලා කතා කරන්නේ. පක්ෂයේ සියලු ප්‍රශ්න මතුවෙන්න පටන් ගත්තේ විනය පරීක්ෂණ මේ සියල්ල මතුවෙන්න පටන් ගත්තේ සරත් ෆොන්සේකා මහතාගේ වේදිකාවට නැග්ගට පස්සේ. හැබැයි දැන් ප්‍රශ්න ඉවර නැහැ. නමුත් මේ සරත් ෆොන්සේකා මහතා සමග ඔබතුමාගේ තියෙන අයි හොඳයි ටිකක් එහෙම වුණා වගේ එක්කුත් අපිට පේනවා. ඒ නිසාද නැවත එක්සත් ජාතික පක්ෂයේ පැත්තට එකතු වෙන්න තීරණය කරේ. ලං වෙන්න තීරණය කරේ. නෑ පැහැදිලිව නැහැ. අපි එක්සත් ජාතික පක්ෂ අතහැරලා ගියෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂෙන් දුරස් වුණා නෙමෙයි. අපි සරත් ෆොන්සේකා මහත්තයාගේ රැළියකට ගියා කියලා අර්ථකථනය කරන එක සම්පූර්ණ වැරදි. මේක එක්සත් භික්ෂු පෙරමුණින් සංවිධානය කරපු රැළිය. මේක සම්පූර්ණ සංවිධානය කරා. ඒ වගේම ආරාධනා කරා මේ සියලු පාර්සවලට ආරාධනා කරා. ඒ ආරාධනා කරේ ජනරල් සරත් ෆොන්සේකා නෙමෙයි. මේ ආරාධනා කරේ එක්සත් භික්ෂු පෙරමුණ. අපි ගියේ එක්සත් භික්ෂු පෙරමුණ රැළිය නේ. ඒකේ ප්‍රධාන තේමාව වුණේ නීතිය සාධාරණ සමාජයක්, නීතිය ක්‍රියාත්මක කරන සමාජයක්, ඒ වගේ විධායක ජනාධිපතිවරේ අහෝසි කිරීම. මේ කාරණා තුන පදනම් කරගෙන තමයි මේ රැළිය පැවැත්වුවේ. එවැනි රැළියකට අපි සහභාගී වුණා. ඉතින් පසු කාලිනව කියලා ඔබතුමන්ලා ගිහිල්ලා බදාගත්තේ සරත් ෆොන්සේකා මහත්තයව. ඔව් ඉතින් අපිට ගිහිල්ලා හාමුදුරු බදා ගන්න බෑනේ වේදිකාවට ගිහිල්ලා අපි ගිහි පුද්ගලයනේ. ඉතින් අපි ගිහි පුද්ගලයන් තමයි අල්ලා ගන්න ඕන. හොඳයි. අපි මාතෘකාවට පිවිසෙමු. හොඳයි. මේ කඩින් කඩ මැතිවරණ පවත්වන එක ආණ්ඩුව පාර්ශවයෙන් කියන කතන්දරය තමයි ජනතා මතය උරගා බැලීම. ඒ වගේම ජනතාවට අවස්ථාව දීම ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීම කියලා. ඒතකොට ජනතා පරමාධිපත්‍ය කියන්නේ මොකද්ද? ජනතා පරමාධිපත්‍ය කියන්නේ රටේ නීතිය සකස් කිරීම, නීතිය ක්‍රියාත්මක කරවීම, ඒ වගේම නීතිය අර්ථකථනය කිරීම, ඒ වගේම මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම. එතකොට මේ ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම කියලා ඉවරලා ඡන්ද අයිතිය පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් වෙනවද? ඉතින් ඡන්ද අයිතිය ලබා දීමත් අර ඉහතින් කියපු අනිත් කරුණු නීතිය ක්‍රියාත්මක කිරීම, ඒ වගේ නිර්දේ අර්ථකථනය කිරීම, නීති අනුකූල පදනම් මත වැඩ කටයුතු ඒ කටයුත්ත කිරීමේදී මානව අයිතිවාසිකම් ආරක්ෂා කරලා සිදු කරන ක්‍රියාවලියකද මේ ආණ්ඩුව නිරත වෙලා ඉන්නේ. ඉතින් සැබවින්ම මේ සියල්ලට උත්තරය නැහැ කියන එක. කඩින් කඩ මැතිවරණ පවත්වමින් ආණ්ඩුව සූදානම් කරගෙන යන්නේ තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා ගෙනියන ක්‍රියාදාමයක් පමණයි. දැන් මේට ප්‍රථම මැතිවරණ පළාත් සභා මැතිවරණය ආරම්භ කරේ 1988 අවුරුද්දේ. 1988 පළාත් සභා මැතිවරණ ක්‍රමය හඳුන්වලා දෙද්දී අවස්ථා 4කදී මැතිවරණ පවත්වලා තිනවා.
ඉන් පස්සේ දෙවනි අදියර පළාත් සභාව මැතිවරණ පවත්වද්දී සියලුම පළාත් සභා කියන පළාත් සභා 8ම උතුර හැරෙන්නට අනිත් පළාත් සභා 8ම එක දවසේ මැතිවරණ පැවැත්වුවේ. ඉතින් එතනින් ඔබට එනකොට ඉන් පස්සේ ආපහු 2004 අවුරුද්දේ මැතිවරණ පවත්වද්දී මුළු රටේම දින දෙකකදී තමයි මැතිවරණ පවත්වලා තියෙන. එක මේ පළාතක් පමණක් වෙනමත් අනිත් පළාත් සියල්ලම එකට පැවැත්වුවා. එතනින් මෙහාට ගත්තාම දැන් මේ මහින්ද චින්තන රජය ආවට පස්සේ පවත්වන මැතිවරණ සියල්ලම කඩලා මැතිවරණ තියන්න පටන් ගන්න දෙනවා. දැන් 2008 පස්වෙනි මාසේ 10 වෙනිදා 2008 පස්වෙනි මාසේ 23 වෙනිදා 2009 දෙවෙනි මාසේ 14 වෙනිදා 2009 හතරවෙනි මාසේ 25 වෙනිදා 2009 8වෙනි මාසේ 8 වෙනිදා 2009 10වෙනි මාසේ 10 වෙනිදා මේ එක අදියරක් මැතිවරණ තිබ්බ හැටි. දැන් දෙවෙනි වටේ පටන් අරගෙන තියෙන මහින්ද චින්තනය යටතේ 2012 8වෙනි මාසේ 9වෙනි මාසේ 8 වෙනිදා 2012 2013 9වෙනි මාසේ 21 වෙනිදා ඊට පස්සේ 2014ට තව මැතිවරණ තුනකුත් තියන්න සූදානම් කරනවා. දැන් මේ අන්දමට මෙතන දින 3ක දල වශයෙන් හිතන්න පුළුවන් ඉදිරි තුන කොහොමද කියයිද දන්නේ දින 3 කියයිද එක දිනයක තියයිද දින 3ක තියයිද දන්නේ නැහැ. ඉතින් කොහොම වෙලා හරි මේ සිදු කරන්නේ බලය තවදුරටත් රඳවා තබා ගැනීම සඳහා කඩින් කඩ මැතිවරණ තියලා අර මුලින් කියපු මානව අයිතිවාසිකම් සහ නීතිය කියන ක්‍රියාකාරණා සියල්ල මර්ධනය කරගෙන මැතිවරණ වලට යන රටාවක් තමයි අපට මෑතෙකුගේ දකින්නට පුළුවන් වෙලා තියෙන්නේ. ජනතා උද්ඝෝෂණ දිගින් දිගටම එන්න වැඩි වෙලා තියෙනවා. ජනතාවට ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. මේ ජීවත් වෙන්න බැරි අරගලේ ජනතාව යෙදෙනකොට ජනතා උද්ඝෝෂණයට ඒ උද්ඝෝෂණේ තුවක්කුවෙන් මර්ධනය කරලා ඒ මර්ධනය කිරීම නීත්‍යානුකූල කිරීම නැත්නම් ඒක සමාජ සාධාරණයට ලක් කර ගැනීම සඳහා මේගොල්ලෝ මැතිවරණ ඇතිලා මැතිවරණ ජයග්‍රහණය කිරීම කරනවා. මේ මැතිවරණ ජයග්‍රහණය කරන්නේ සියලු නීති රීති අභිබවලා ජනතාව මර්ධනයට පත් කරලා. රජයේ පාර්ශ්වයෙන්ම හඬක් නැගෙන මේ සියල්ලට මූලික හේතුව ප්‍රබල විපක්ෂයක් නැතිකම කියන කාරණේ. ඔව්. අපි සාධාරණව පිළිගන්නවා ඒක. මොකද මේ දිගින් දිගටම කාලාන්තරයක් තිස්සේ විපක්ෂයේ මේ දියාරුවට ලක් වෙමින් ආවා. මොකද විවිධ හේතුන් මත විපක්ෂයට ජනතාව විසින් තෝරලා පත් කරපු මහජන නියුත විවිධ හේතුන් මත විපක්ෂය අතහැරලා ගියා. ඉතින් විපක්ෂය අතහැරලා ඉවරලා යනකොට විපක්ෂය දුර්වල වුණා විනාඩික කාලෙක. ඉතින් ඒ විපක්ෂය දුර්වල වුණ නිසා ආණ්ඩුවට මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන් වුණා. හැබැයි කවුද විපක්ෂය දුර්වල කරේ? අන්න ඒකත් ප්‍රශ්න තියෙනවා. අපි හොයන්න ඕන. විපක්ෂය දුර්වල කරේ මේ ආණ්ඩුව. රටකට ප්‍රබල විපක්ෂයක් ඕන කියලා කෑ ගහන්නෙත් ආණ්ඩුව. එතකොට ප්‍රබල විපක්ෂයක් ඕන කියලා ඉවරලා විපක්ෂයේ മന്ത്രിවරුන් විවිධ ක්‍රමවලින් බිලිබා ගැනීමේ ක්‍රියාවලියක ඉඳලා ඉන්නේ ආණ්ඩුව. ආණ්ඩුව එක්ක බලපෑමක් ඇති කරනවා, එක්ක තරජනයක් ඇති කරනවා, එක්ක වෙනත් වරදානයක් වරප්‍රසාදයක් දෙනවා. ඒ කුමන හෝ කාරණයක් පදනම් කරගෙන විපක්ෂයේ ඉන්න යම් මේ තෝරාගත්ත മന്ത്രിවරුන් මහජන නියුතෙන් ආණ්ඩුවට බිලිබා ගන්නවා. මේ බිලිබා ගන්න හිතාමතාම විපක්ෂය දුර්වල කරලා ඉවරලා ආණ්ඩුව ගැන විපක්ෂය දුර්වල කියලා. ඉතින් එහෙමනම් මේ විපක්ෂයේ දුර්වලකමට විපක්ෂයේ පමණක් නෙමෙයි ආණ්ඩුවත් වගේ කියන්න ඕන. අපි අවසන් කරමු. විපක්ෂයේ දුර්වලකම තියෙනවා. ඒ කුමන ප්‍රශ්න තිබුණත් තමන්ගේ කණ්ඩායම එකට තියාගැනීමට නොහැකීම ඒක එක් පැත්තක මේ දුර්වලකම. ඉතින් ඒ අඩුපාඩුවේ ප්‍රයෝජනය අරගෙන ආණ්ඩුව ඊටාත්ම දක්ෂ ලෙස සූක්ෂම ලෙස ජනතා මර්ධනය කිරීම සඳහා කඩින් කඩ මැතිවරණ පවත්වමින් ජනතා පරමාධිපත්‍යය නෙමෙයි ආණ්ඩුවේ හිතුමතේ ක්‍රියාත්මක කරගෙන යෑම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. හොඳයි. ස්තුතියි එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා කරුණු දැක්වුවේ. අපි රජයේ පාර්ශ්වයට එනවා හැමතුමනි. පැති 3කින් ගහනවා වගේ පේනවා. හොඳයි. දැන් විපක්ෂයේ චෝදනාව විශේෂයෙන්ම මේ රජය කඩින් කඩ සලාක ක්‍රමයට මැතිවරණ පවත්වන්නේ රජයේ සියලු ශක්තිය ඒ ප්‍රදේශවලට නැවසෙන මේ පළාත්වලට යොමු කරලා ජයග්‍රහණය කරන්නට කියලා. මාහන්නේ රජය ඇයි මේ සියලු පළාත් සභා එකවර පවත්වන්නේ නැත්නම් රජයටත් ප්‍රශ්නාර්ථයක් තියනවද එකවර පැවැත්වුවොත් දිනා ගන්න බැරි වෙයි කියලා. අපි එතනින් පටන් ගමු. පැහැදිලිවම නැහැ. මොකද පහුගිය මැතිවරණ ප්‍රතිඵල දිහා බලනකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව කිසිදු චකිතයක් නැහැ. දැන් පළාත් පාලන මැතිවරණයේ තිව්වේ එක වතාවටනේ. හැබැයි සියලුම පළාත් පාලන මැතිවරණ අපිට ජයග්‍රහණය කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි මේ මැතිවරණය හරිනම් මම කියන්නේ ඇත්තට මැතිවරණ ඉල්ලන එක තමයි විපක්ෂයේ වගකීම. හැමදාම මැතිවරණ වලට කැමති වෙන්න ඕන. මොකද මට මතකයි අපි විපක්ෂයේ ඉන්න කාලේ අපි දිගටම පෙළපාලි ගියේ දියව් ඡන්ද දියව් ගිය. මැතිවරණයක් ඉල්ලලා තමයි පාට බැස්සේ. සටන් කරේ මැතිවරණ ඉල්ලලා. නමුත් අවාසනාවට වගේ අද විපක්ෂය මැතිවරණ වලට බය වෙලා තියෙනවා. මම හිතන්නේ අපි රටක් විදියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය මේ රට පාලනය කරගෙන යනකොට මේ කරන ක්‍රමවේදේ අඩුපාඩු තියෙනවා නම් ජනතාවට
ප්‍රතිචාර දක්වන්න මේක අවස්ථාවක් වෙනවා. ඒ වගේම ජනතාව මේ මැතිවරණය දිහා බලන විදිය. ඒ වගේම දැන් අපි ගෙනියන සංවර්ධන වැඩපිළිවෙල යුද්ධය අවසන් වෙලා තියෙනවා. දැන් අද වෙනකොට අපිට තිබුණු ප්‍රධාන ප්‍රශ්නයක් විසඳිලා දැන් දෙවෙනි වතාවට මේ රට ආසියාවේ දියුණු රටක් බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙල තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනියන්නේ. ඉතින් මේ වැඩපිළිවෙල ගෙනියනකොට අපිට අවශ්‍යයි ජනතාවගේ මඟ පෙන්වීම නිරන්තරයෙන් අවශ්‍ය වෙනවා. දැන් විපක්ෂය කියන ආණ්ඩුව වැරදි වැඩ කරනවා, ආණ්ඩුව හරියට වැඩ කරන්නේ නැහැ, දූෂණය, නාස්තිය, වංචාව මේවා ඉතින් කියනවා. මේක අපිත් කිව්වා. මේක හැමදාම මේ රටේ තිබුණු විපක්ෂයක් තිබුණා නම් හැමදාම ඒක තමයි කතා කරේ. කවදාවත් කියලා තියනවාද විපක්ෂය මේ බලන්න අරගෙන හැන්සාට් ටික අරගෙන කවදා හරි කියලා තියනවාද මේ ආණ්ඩුව හොඳයි, මේ ආණ්ඩුව වංචා නැහැ, මේ ආණ්ඩුව දූෂණ නැහැ, මේ ආණ්ඩුව හොඳින් ගෙනියනවා කියලා කියපු විපක්ෂයක් තියනවාද කියලා? එහෙම නැහැ. විපක්ෂය හැමදාම මේක කියනවා. ඒක පිළිබඳව අපි උරණ වෙන්න හොඳත් නැහැ. ඒගොල්ලන්ගේ කාර්යභාරය ඒක. නමුත් අද රටක් විදියට ගත්තොත් දැවැන්ත සම්වර්ධනයක් ආරම්භ වෙලා තියෙනවා. හැබැයි මේ සම්වර්ධනය පිළිබඳව මේ වගේ කණ්ඩායම් විවේචනය කරන තියෙන නිසා ඒගොල්ලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා මේ මැතිවරණවලදී තීන්දුව ලබා දෙන්න. දැන් ওই විදියට කියනවා නම් දැන් අපි පහුගිය අපේ ආණ්ඩු පෙරලිය ඇති උනේ කොතනින්ද? අපි ආණ්ඩුවක් ගන්න බලයටපත් කරගන්න අපි මහන්සි වෙන්නේ 1994 තිබුණු දකුණු පළාත් සභා අතුරු මැතිවරණ. ඒ කියන්නේ 93 තිබුණ පළාත් සභා මැතිවරණය. එතනින් ප්‍රැන්සිස්කු වර්ණයත් එක්ක 2004 ගියා මැතිවරණයක් අතුරු මැතිවරණයක් දකුණු පළාතට. මේ මැතිවරණයේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සම්පූර්ණ බලය යෙදුවා. දැන් මේ සැරේ 3ක්නේ. දැන් 3ක් 2ක් එහෙම එකක් තියන්නේ නැහැ. ලබන සැරේත් බොහෝ දුරට 3ක් වේ. තනි මැතිවරණය තිබුණේ දකුණු පළාත් සභාවේ. එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගානේ හිටියා. මුළු ආණ්ඩුවේ යාන්ත්‍රණයම දකුණේ ක්‍රියාත්මක වුණේ. ඒ කියන්නේ මර බලය පවා දකුණේ හොඳටම තිබුණා. ඒ වෙලාවේ මට මතකයි ඡන්දපොත ඡන්ද මධ්‍යස්ථානට ඡන්දපොත ගෙනියන්න බයයි. ඒ කියන්නේ මැතිවරණ මේ පෝලිං නියෝජිතයෝ රාත්‍රී වෙන ගෙදරක නිදාගෙන තමයි උදේට ඡන්දපොත අරගෙන ඡන්දපොලට ගියේ. මම මේ මැතිවරණ අපේක්ෂකයෙක් අපි ඉල්ලුවා අපිට එළියට බහින්න බැරි තත්ත්වයක් තිබුණා. මොකද මේ එක්සත් ජාතික පක්ෂය ඒ තරම් බලපෑමක් කරා. නමුත් අපි ඒක ජයග්‍රහණය කරා. එතනින් තමයි මේ හැරවුම් ලක්ෂ්‍යය ඒක තමයි. මේ ආණ්ඩුවක් පොදු ජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවක් එතනින් පත් කරගන්න ඊට පස්සේ සන්දාන ආණ්ඩුවක් බවට මේක දිගටම පරිවර්තනය කරගන්න පුළුවන්කම ලැබුණේ මැතිවරණේ. හරිනම් මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය නැත්තම් ජනතා විමුක්ති පෙරමුණ මේක ප්‍රයෝජනට ගන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ආණ්ඩුව විකෘති මතයක් තමයි මේ මතු කරන්නේ කියන එක. නෑ ඉතින් කොහොමද ආණ්ඩුව එතකොට මේ මතය හොයාගන්න වෙන ක්‍රමය මොකද්ද තියෙන? ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල හොඳද නරකද කියලා හොයාගන්න එහෙනම් අවුරුදු ගාණක් ඉන්න වෙනවා. එහෙම ඉන්න ඕනේ නෑ. ඉතින් දැන් මේ මිනිස්සු රවට්ටන්න බෑ. එහෙම ඔය කිව්වට මේ ෆෝම් එකක් බෙදලා නැත්තම් ඔහොම දෙයක් කියලා. දැන් මේ කිව්වට දැන් මෙතන කියවනේ පෝර සහන ආධාරේ කපලා ඒ සම්පූර්ණ මුකුත් නෑ වගේ. නමුත් ඔබ දන්නවා අද ගොවියා තවත් විනාඩියක කාලයක් එක යුගයක් තිබුණා ගොවියා සම්පූර්ණ වලපල්ලට වැටිලා. මේ ගොවියා ගොවිතැනින් ඈත් වුණු යුගයක් තිබුණා. ඒ රාජ්‍ය නායකයෙක් එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය නායකයා ඒ වෙලාවේ ඉඳපු කිව්වා කුඹුරු ඉඩම් ගොඩ කරන්න කියලා. ගොඩ කරාට කමක් නැහැ වාණිජ්‍ය කටයුතු වලට ගත්තට කියලා. يعني මේ ගොවිතැන් කරනවට වැඩි ලාභයි ඊට අඩුවට පිටරටින් ගේන්න පුළුවන් කියපු යුගයක් තිබුණා. ඉතින් ඒක අපි සම්පූර්ණ වෙනස් කළා. ප්‍රධාන වාරි මාර්ග ව්‍යාපෘති 5ක් ආරම්භ කළා. පොහොර සහනාධාරය ක්‍රියාත්මක කළා. අදත් ඒක ක්‍රියාත්මක වෙනවා. මේ රට අද සහලින් සම්පෝෂ්ඨ වෙලා තියෙනවා. සහල් අතිරික්තයක් බවට පත් වෙලා තියෙනවා. බඩිරුඟු අපි ඔක්කොම රටින් ගෙනාවේ. දැන් ඒ බඩිරුඟු රට යවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අතිරේක භෝග බොහොමයක් අපේ රටේ නිෂ්පාදනය කරන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අද වෙනකොට ඒ රටින් ගෙනන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. අවසන් කරන්න. මේ වගේ විශාල වෙනසක් අපිට කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක මේ කියන එක්සත් ජාතික පක්ෂයේද ජනතා විමුක්ති පෙරමුණේද මතේ රටේ ජනතාව පිළිගන්නේ? ගොවි ජනතාවට මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැද්ද? දීවර ජනතාවට මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැද්ද? උගතුන්ට බුද්ධිමතුන්ට මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැද්ද? එහෙම නැත්නම් මේ මිනිස්සු රවට්ටලද මේ ඡන්දේ ගන්න යන්නේ? නෑ එහෙම එකක් නෑ. මේ මිනිස්සුන්ගේ මොලේ තියෙන දැනුවත්කමක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ කරපු වැඩපිළිවෙල කරන්න යන වැඩපිළිවෙල පිළිබඳව ජනතාවට විශ්වාසයක් තියෙනවා. යම් අඩුපාඩු නැත්තේ නෑ. අවසන් කරමු. මම දන්නවා යම් අඩුපාඩු තියෙනවා. ආණ්ඩුවක් කරගෙන යනකොට යම් අතපසු වීම අඩුපාඩු වැරදි සිද්ධ වෙනවා. නමුත් සමස්තයක් විදියට ගත්තම මේ රජයේ ගෙනියන වැඩපිළිවෙලට ජනතා කැමැත්ත ලබා දෙනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒක උරගා බලන්න තවත් ලැබෙන අවස්ථාවක් මේ ඊළඟ මැතිවරණේ. මම හිතනවා මේ මැතිවරණවලදී මේ හොඳ ප්‍රතිඵලයක් ජනතාව ලබා දෙයි. හොඳයි ස්තුතියි රජය වෙනුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කතා කළේ.
පළමු වටේ මේ ආකාරයෙන් නිමවට පත් වෙනවා. පළමු වටේ අපි මාතෘකාවට පිවිසීමයි සිද්ධ කරේ. ඊළඟ වටේදී ඔබේ හඬටත් ඉඩක් තියෙනවා 0112 444 555 0112 444 555. මා සැමදාම කියන්නා වගේ ඍජුව ඔබේ මතයන් ප්‍රකාශ කරන්නේ නැතුව මේ සිටින දේශපාලන නියෝජිතයන්ට ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ඔබට ඕනෙම ප්‍රශ්නයක් යොමු කිරීමේ අවස්ථාව තිබෙනවා. ඔබේ මතයන් ප්‍රකාශ කිරීම නෙමෙයි ප්‍රශ්න යොමු කිරීමට අපි අවස්ථාව ලබා දෙන හින්දා කාරුණික විල්ලනවා ඍජුව කෙටියෙන් ප්‍රශ්න යොමු කරන්න 0112 444 555. අප පළමු වටේ කෙටි විරාමය ලබා ගන්නවා. ඔබ නැවතත් බලය සජීව දේශපාලන සංවාදය සමග අපේ මාතෘකාව කඩින් කඩ පැවැත්වෙන මැතිවරණ කියන කාරණය පළමු වටේදී මාතෘකාවට පිවිසීම සිද්ධ කර අප දෙවන වටේදී ඊට එහා ගිහිලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දෙවන වටේදී ඔබ දන්නවා විනාඩි 2ක නිදහස් කාලය මේ අයට හිමි වෙනවා. මේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ට හිමි වෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ කතා බහ අතරතුර ඔවුන්ට අනෙක් පාර්ශ්වයෙන් නෙළවෙන බාධා අතරතුරේදී බාධා නොමැතිව කතා කරන්නට අවශ්‍ය නම් විනාඩි 2ක නිදහස් කාලය ලබා ගන්නට පුළුවන්. එය ඔවුන්ගේ තීරණයක්. ඒ තීරණයටත් ඉඩ ලබා දෙමින් අප දෙවන වටේ ආරම්භ කරන්නේ බුලත් කොහුපෙටියෙන් සුමිත් හෙට්ටිආරච්චි මහතා සිටිනවා. අයිබෝන් කතා කරන්න. අයිබෝන්. ඔව් ඔබතුමා ප්‍රශ්න යොමු කරන්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට නේද? ඔව්. හොඳයි. ප්‍රශ්න යොමු කරන්න පුළුවන් මන්ත්‍රීතුමනි. ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා. ඔව් කියන්න. ඔව් කියන්න. හෙලෝ. ඔබතුමා මේ දැන් මෙවර එක්සත් ජනතා විමුක්ති පෙරමුණ තනියම තරම් කරනවා පළාත් සභා මැතිවරණ වලට. ගිය පාර මේ සරත්වංශේ මහත්තයාත් එකතු වෙලා മന്ത്രി ධූර කීපයක් දිනාගත්තා. හැබැයි පළාත් සභාවල කුරුණෑගල විතරයි ජනතා විමුක්ති පෙරමුණ മന്ത്രി ධූරයක් හම්බ වුණේ. මේ පාර ඒ മന്ത്രി ධූර රැක ගන්න අවස්ථාවක් ලැබෙයිද? විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ മന്ത്രി ධූර සහ ඡන්ද ඒක අපේ සටන් පෙරමුණේ එක් පෙරපුණක් ලෙස පමණයි අපි උපයෝග කොටගන්නේ. ඒවා අපි ලකුවට බරපතල ලෙස සලකන්නේ නැහැ. අපි ශක්තිමත්ම උරුස්සමති ව්‍යාපාරයක් ගොඩනගලා තිබෙනවා. මේ රටේ ශක්තිමත්ම ගොවි ව්‍යාපාර ගොඩනගමින් තිබෙනවා. මේ රටේ ශක්තිමත්ම තරුණ ව්‍යාපාරයක් අපි ගොඩනගලා තිබෙනවා. ඒ නිසා අපි අපේ දේශපාලනයේ හයිය හැකියාව මනින්නේ ඒවා මත. විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණයට අපි පොන්සේක මැතිතුමත් එක්ක තරඟ වැදුනේ නැහැ. අපි මහා මැතිවරණයට තරඟ වැදුනේ. ඉතින් බලමු ඡන්දපති අපි කලබල වෙතු නැහැ. සැප්තැම්බර් 21 ඡන්දේ තියෙන්නේ. ඔබතුමාගේ ප්‍රශ්නයට කවර පිළිතුරක් ලැබෙයිද කියලා ඡන්දෙදින් බලා ගන්න පුළුවනි. දැන් මම ප්‍රවේශ වෙන්න මෙහිම දැන්. ඒ කියන්නේ මේක විකෘති මතයක් එන්නේ. අපි මෙහෙම හිතුවොත් ආණ්ඩුව ඡන්දේ දිනලා ඡන්දේ දීපු ජනයා එදා සිට ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් වදිනවා. මේක අපේ ආණ්ඩුව. මේකට වචනයක් කියන්න දෙන්නේ නැහැ. මේක ආරක්ෂා කළ යුතුයි කියන මතක ඉන්නවා නම් විපක්ෂ සලිත විය යුතුයි. නමුත් මෙහෙම නෙවෙයි. ඡන්ද පොළට යන ගමනුත් ආණ්ඩුවට බැන බැන යන්නේ. ඡන්ද දීලා ඉවිලත් බැන බැන ඉන්නවා. ඒකයි මම කියන්නේ. ඔක තමයි පොදු මතය. ඔබ අහලා බලන්න දැන් ගිහිල්ලා බස් එක නැගලා බලන්නකෝ බස් වලාගෙන. ඒ බස් එකේ බොහෝ අය බයිනවා. ඔක තමයි ස්වභාවය. හැබැයි ඡන්ද පොළට ගිහිල්ලා යනකොට බැන බැන යනවා. ඡන්ද දීලා එනකොටත් බැන බැන ඉනවා. ඒකෙන් පෙන්눔 කරන්නේ මේ ජනතාව මූලික ලෙස බල පෙළ ගැහිලා ආණ්ඩුව ආරක්ෂා වීම වෙනුවෙන් පෙනී හිටින්නේ. එහෙමනම් අපි කලබල වෙනවා. ඒ නිසා මේක දියාරු වෙනත් උවමනාම මත ජනමතේ ප්‍රකාශ වීමක් මේ තිබෙන්නේ. ඒ නිසා මේක කිසිසේත්ම අපි කලබල වෙන්නේ නැහැ. දැන් මෙතන තිබෙන්නේ මේ බලය පිළිබඳ ප්‍රශ්නේ දැන් ගෙනලා තියෙන තැන. මම කියන්නම්. විශේෂයෙන් උතුරු පළාත් සභා මැතිවරණය අපේ රටේ තීරණාත්මකයි. 2009 අවුරුද්දේ යුද්ධය අවසන් වුණාට පසුව අපේ රටේ ගත යුතු බොහෝ ක්‍රියාමාර්ග ආණ්ඩුව ගත්තේ නැහැ. විශේෂයෙන්ම ප්‍රභාකරන් ඉන්නකොට ප්‍රභාකරන්ට මරාගෙන මරන බෝම්බකරුවන් නිර්මාණය කිරීම සඳහා ඔහු වපුරපු මතය තමයි කොළඹ ආණ්ඩුවක් තිබෙනවා. මේ කොළඹ ආණ්ඩුව උතුරේ ජනතාවට සලකන්නේ නැහැ. ඒ නිසා උතුරේ වෙනම ආණ්ඩුවක් හදාගන්න ඕන කියලා. ඕක තමයි ප්‍රභාකරන් Tamanට සටන් කරුවන් නිර්මාණය කර ගැනීම සඳහා මතු කරපු මතය. හැබැයි පහුගිය අවුරුදු 4 ඇතුළත ආණ්ඩුව මොකක්ද කරේ?
විශේෂයෙන්ම යුද්ධය අවසන් වූ වහාම ක්‍රමානුකූලව හමුදාව කඳවුරු වලට යවා සිවිල් ආරක්ෂාව පොලිසියට ලබා දිය යුතු තිබුණා. නමුත් ආණ්ඩුව ඒක කරේ නැහැ. දැනුත් තබාගෙන යන අර්ධ මිලිටරි පාලනය. ඔබ හිතන්න මේ දකුණේ ජනතාවට හමුදාව ගැන චිත්‍රය නෙවෙයි උතුරේ ජනතාවට තිබෙන එක අපි තේරුම් ගත යුතුයි. නමුත් අද මිලිටරි පාලනයක් පවත්වාගෙන යමින් ඒ යුද්ධය අවසන් වූාට ඒ ජනතාවගේ නිදහස ලැබුණේ නැහැ. මගුල් ගෙදරද කොටහලු ගෙදරද පොඩි උත්සවයක්ද තරුණ සමිතියක් හදන්න බෑ කාන්තා සමිතියක් හදන්න බෑ හැමතැනම හමුදාව. ඒ ජනතාව තවත් දෙමළ ජාතිවාදයට තල්ලු කරා. ඒ විතරක් නෙවෙයි උන්ගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නේ. විශේෂයෙන්ම මුහුදු තීරයේ ඉඩම් හෝටල්කාරයන්ට දුන්නා. A9 පාරේ ඉඩම් ව්‍යාපාරිකයන්ට දුන්නා. කිලිනොච්චියේ කෝවිලේ තිබුණු ඉඩම් පවා ආණ්ඩුව පවරගත්තා. නිසා ඒ ජනතාව කල්පනා කරා මේ ආණ්ඩුව Tamanට සලකන ආණ්ඩුවක් නෙවෙයි. Tamanගේ ඉඩම් අත්පත් කරගන්න ආණ්ඩුවක් කියලා තවත් ඒ ජනතාව දෙමළ ජාතිවාද දිසාවට තල්ලු වුණා. ඊට පස්සේ උන්ගේ අත්අඩංගුවටපත් වූවන් පිළිබඳ ප්‍රශ්නේ. අපේ රටේ පුපුරපු හැම බෝම්බයකටම අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ගෙනාවේ KP. පුපුරපු හැම උණ්ඩයක්ම එව්වේ KP. හැම තුවක්කුවක්ම එව්වේ KP මුදල් එව්වේ KP. ඒ KP එළියේ ඉන්නවා සාමාන්‍ය තරුණ ඇතුළේ ඉන්නවා. ඒ දෙමළ ජනතාවට තේරුනේ මොකද්ද? තමන්ගේ දරුවන්ට නැවුනේ, තමන්ගේ දරුවන්ට රත්තරන් නැහැ, තමන්ගේ දරුවන්ට මුදල් නැහැ. ඒ දරුවෝ ඇතුළේ නැව් තියෙන රත්තරන් තියෙන සල්ලි තියෙන බැංකු ගිණුම් තියෙන KP එළියේ. ඒ ජනතාව තවත් ඈත් වුණා. එතනින් නතර වුණේ නැහැ. විශේෂයෙන්ම එම පළාත්වල බහුපක්ෂ දේශපාලනයට ඉඩ දුන්නේ නැහැ. අපේ හඳුන්වන මන්ත්‍රීතුමා ගියා පහර දුන්නා. අදත් කවුද ගැව්වේ කියලා නෑ. මොන ප්‍රජාතන්ත්‍රවාදද මේ රටේ? മന്ത്രിවරයෙකුට ගිහලා යාපනයේ මැතිවරණයක් කරන්න දේශපාලනය කරන්න බැරි නම් උන්ට පහර දෙනවනම් අපේ පක්ෂේ ක්‍රියාකාරීන් හැටියට කටයුතු කරපු පසුව දේශපාලන වෙනස් වුණා වෙනම දෙයක්. ලලිත් කුගන් පැහැරගෙන ගිහලා ඝාතනය කළා තෙම තාමත් නැහැ තොරතුරු. මොකද්ද මේ රට කරේ තමුන්වන්සලා? රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන පිළිගන්නේ නැහැ. නමුත් උතුරේ ජනතාව එවැනි එම ජාතිකවාදී ඒ කියන්නේ මේ ජාතික දේශපාලන ව්‍යාපාරයන් එක්ක එකතු වෙනවා හොඳයි. හැබැයි ඔහු යනකොට හූ කිව්වා ගල් ගැහුවා. තවත් මේ දෙමළ ජනයා දෙමළ ජාතිවාදයේ ගොඩට තල්ලු කරා. තමුන්වන්සලා අවුරුදු 4ක් යනකොට තවත් දෙමළ ජනතාව ඈත් වුණු, සැකේ වැඩි වුණු, ක්‍රෝධේ වැඩි වුණු, වෛරය වැඩි වුණු තැනකට දෙමළ ජනතාව තල්ලු කරලා තිබෙනවා. දැන් මෙතෙන්ට තමයි පළාත් සභාව ඇති වෙන්නේ. මේ සමගි සම්පන්න ජාතිකත්වයන් තුල නෙවෙයි. සමගි සම්පන්න රාජ්‍යයක් තුල නෙවෙයි. මේ පළාත් සභාව කියන ව්‍යවස්ථානුකූල බලය දෙන්නේ ජාතිවාදයට තල්ලු වුණු, කොළඹ රාජ්‍ය පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු, වෙනම ආණ්ඩුවක් Tamanට අවශ්‍යයි කියලා මතේ පෙළ ගැහුණු තැනකට තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය මේ පළාත් සභාවේ අටවන්නේ. දැන් මොකද කරන්න ඕන? සමහර අය කියන මේකේ දත් කපමු, වලිගේ කපමු. මොකද්ද මේ කන කපමු. මේ දත් කපලා වලිගේ කපලා කන කපලා මේක බේරන්න බෑ. මේකේ දත් තිබ්බත් නැතත් මේ හැදෙන ව්‍යවස්ථානුකූල බලය දෙමළ ජාතිවාදයේ තුටිල්ල බවට පත් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා මොකද්ද කරන්න ඕන? මේක අහෝසි කරන්න ඕන. කරන්නේ නැහැ තමුන්වන්සේ කරන්න බෑ. අපේ හම්දුරන් වහන්සේ කියන විපක්ෂ හයියමයි. හයිය නෙවෙයි. ඇත්ත ආණ්ඩුවට හැඟීමක් තියෙනවද? මේ ප්‍රශ්නේ තමන්ගේ බලය වෙනුවෙන් උපයෝග කරගන්න පුළුවන් නම් පමණක් උපයෝග කරගන්න. බලය වෙනුවෙන් පමණක්මයි කටයුතු කරන්න. ඔබතුමාලාට ප්‍රශ්න කිරීම අයිතිය මේ වටේදී තියෙන අවශ්‍ය නම් ප්‍රශ්න කරන්න පුළුවන්. නෑ එතුමාටත් මේක තේරුම් යනවා ඒ නිසා පොඩ ගහගෙන ඉන්නේ. ඊට මම මේ කියන්නේ නෑ ප්‍රශ්නයක්. ඔව් මම අවසන් කරලා පස්සේ. ඊට පස්සේ මම මේ කියමින් ඉන්නේ දැන් මේ තත්ත්වයේ විසි මොකද කරේ? මෙතෙන්ට පළාත් සභා තොටිල්ල හදනවා. ඒ තොටිල්ල මත තමයි දෙමළ ජාතිවාදයට අවශ්‍ය ඉඩකඩ ඉතා හොඳින් නිර්මාණය වෙන්නේ. මතක තබා ගන්න. දැන් මොකද තිබෙන්නේ? දැන් ඡන්දෙ තිබ්බත් දෙමළ ජාතිවාදයට හොඳයි, නොතිබ්බත් හොඳයි. බලය කපලා තිබ්බත් හොඳයි, බලය එක දුන්නත් හොඳයි. ඡන්දෙන් දිනුවත් හොඳයි, පෙරදුනත් හොඳයි. ඒ පෙරදුන්නේ හොඳින් නෙවෙයි. පරදින්න ඕන 81 සංවර සභා ඡන්දේ වගේ. ඒ නිසා දෙමළ ජාතිවාදයට වඩාත් හිතකර තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. යුද්ධෙන් පසුව නැවත රට බෙදීමේ ඉම දක්වා ව්‍යවස්ථානුකූල රාජතාන්ත්‍රික ලෙස සාකච්ඡා හරහා බෙදීමේ ඉම දක්වා තමුන්වන්සේලා රට ගෙනල්ලා තිබෙනවා. දැන් කල යුත්තේ කුමක්ද? පළාත් සභාව හොසි කිරීම. ඒ පමණක් නෙවෙයි. ඒ දෙමළ ජනතාවගේ සාධාරණ ගැටලුවලට විසඳුම් සෙවීමත් කියන එක ඒකාබද්ධව කටයුතු කළ යුතුයි. ඒ විතරයි අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සමගිය රකින්න, සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ ඒකාබද්ධතාවය රකින්න පුළුවන්කම තිබෙන්නේ. මේ පළාත් සභා මැතිවරණ කියලා කියන්නේ විශේෂයෙන්ම උතුරේ පළාත් සභා මැතිවරණේ වෙන වමනාවන්ට ජිනීවා වලට දීපු පොරොන්දු, ඉන්දියාවට දීපු පොරොන්දු, මේ රාජ්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය අර වැහැරිච්චි වලව්වක වෙනි හාමු මහත්තයන්ගේ වමනාවන්ට පවත්වන සමුළුවල වැඩක් නැති සමුළුව සුද්දාගේ මනදොල සපුරන්න තියෙන සමුළුවක සභාපති පුටුවට කෑදරකමේ තියෙන මේ මැතිවරණ හරහා මොකක්ද සිද්ධ වෙන්නේ තියෙන රටත් රටේ ජනතාවත් ඉතාමත් අහිතකර අතිශය භයානක සංකීර්ණ තත්ත්වයකට ඇදලා දාලා දෙනවා.
මා දන්නේ අපේ හෙළ උරුමේ හාමුදුරුවෝ මේක කොහොම තේරුම් ගන්න කියලා. අමාත්‍යමාට ප්‍රශ්න කරන්න පුළුවන්. මම අහන්නේ මේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගෙන් මේ අපි ලංකාව තියෙන්නේ ලෝකයේ ඇතුළේද ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා හිතාගෙනද කතා කරන්නේ කියලා. ඕක ඔබතුමන් වහන්සේලා ඕක අර යුද්ධ කරන්න කියන කාලෙත් ඕක ඇවිල්ලා කිව්වනේ මට මතකයි නිමල් සිරිපාලසිල්ල අමාත්‍යවරයාම නෑ මේක යුද්ධ මෙලෙස පරාජයටපත් කරන්න කෙනෙකුට ඇහුවා ලංකාව තියෙන්නේ කට්ටිය හිතගෙන ලංකාව ඇතුළේ තමයි ලෝකේ තියෙන්නේ කියලා. මේක තේරුම් ගන්න ලෝකයේ ඇතුළේ තමයි ලංකාව තියෙන්නේ කියලා. එදත් ඕක ඔය බලේ කිව්වනේ. 1994 ඉඳන් 2005 වෙනකම් ඔය බණේ තමයි වැපුරුවේ තමුන් වහන්සේලා. අදත් ඉතින් ඔය බණේ වපුරනවා. හරිද? මෙතන තිබෙන්නේ එතන නෙවෙයි. මේ අපේ රට, අපේ ස්වෛරභාවය, අපේ ස්වාධීනත්වය. අප රටක් හැටියට ඉන්දියාවට අපි ගරු කරනවා. ඉන්දියාවත් අපිට ගරු කළ යුතුයි. හැබැයි එහෙම නෙවෙයි තමුන් වහන්සේලා කරපු ඩීල් නේ මේවා. ගේම් නේ. ඒ වගේනේ රට මෙතෙන්ට ගෙනල්ලා තිබෙන එක ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒක අතිශය වැදගත්. සංවර්ධනය මනින්නේ ගොඩනැගිලි වලින් නෙවෙයි. සංවර්ධනය මනින්නේ දැන් තමුන් වහන්සේලා තියෙන වචන ටිකක් මොකද්ද? ආර්ථික වර්ධනය. ඊට පස්සේ වෙළඳ ශේෂයේ හිගය. ඊට පස්සේ ගෙවුම් ශේෂයේ හිගය. ඇති නැති පරතරය, උණ්ඩුක පුච්චය, අන්නස්සෝතය, බහිස්රාව්‍ය වැනි බරපතල වචන වලින් කියන මේ ආර්ථික සංවර්ධනය වෙලා. ඒ වගේ නෙවෙයි ආර්ථිකේ. ආර්ථිකයේ සංවර්ධන ප්‍රධාන නිර්ණායකයක් තමයි ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදී කොහොමද තහවුරු වෙලා තිබෙන්නේ. ඒ රටේ නිදහස කොහොමද තහවුරු වෙලා තිබෙන්නේ. ඒ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කොහොමද සකස් කරලා තිබෙන්නේ. ඒ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් කොහොමද නියෝජනය කරන්නේ. තමුන් වහන්සේලා මේ ඔක්කොම කඩලා තිබෙන්නේ. පසුගිය රතු පස්වලදී ඔබ දකින්න නැති පෙන්눔 කරේ මොකක්ද? ඒ ජනතාවගේ මූලික අවශ්‍යතාවය, සාධාරණ අවශ්‍යතාවය. ඔවුන්ගේ දරුවන් එම ප්‍රදේශයේ ජනතාවට සමේ රෝග වැළඳිලා තිබෙනවා. උගුරේ ආසාදන රෝග වැළඳිලා තිබෙනවා. ආමාශය රෝග වැළඳිලා තිබෙනවා. ගැබේ ඉන්න දරුවා නිරෝගී දරුවෙක් හැටියට බිහි වේවි කියලා සැකයක් තිබෙනවා. ඇකේ ඉන්න දරුවා නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරાવી කියලා සැකයක් තිබෙනවා. ඒ ජනතාව පානය කරන ජලයේ වස බව දැනගෙන පානය කරනවා නම් ඒ ජනතාවගේ හැඟීම මොකක්ද? මේ ඇමරිකන් වෝට බෙන කට්ටිය නෙවෙයි. ඒ අය ඇවිල්ලා තමන්ගේ කපා ගන්නල දෙම් වතුර පානය කරන ජනතාව. නිසා ඒ ජනතාවට විශාල කුතුහලයක් හැඟීමක් ඇති වෙනවා තමන්ට සාධාරණ ලෙස පානීය ජලයක් ලබා දිය යුතුයි කියලා. ඒ අතිශය සාධාරණයි. උන්ගේ පළමු සැකය මතු කරන්නේ කොතනද? ආසන්න තිබෙන කර්මාන්තශාලාවද. ඒ කර්මාන්තශාලාවමද මේක පාවිච්චි කරන වෙනම දෙයක්. ඒක ඇත්තද බොරුද ඒකද බලපාන්නේ කියන වෙනම සාකච්ඡාවක්. හැබැයි පළමු ඔවුන් කියන ඔවුන්ගේ සැකේ මොකද ඒ කර්මාන්තශාලාව විසින් නිකුත් කරන අපද්‍රව්‍ය කොන්ක්‍රීට් පව අලුදූවිලි බවට පත් කරන අවුරුද්දක් ඇතුළත. මතකද බලන්න. කොන්ක්‍රීට් වලක් ඇතුළත තමයි ඒවා තැම්පත් කරන්නේ. කෙටි කාලයක් යන කොන්ක්‍රීට් පව අලුදූවිලි බවට පත් කරනවා. ඒ තරම් විස අපද්‍රව්‍ය නිකුත් කරනවා. ඒ ජනතාව තමන්ගේ පළමු ඇඟිල්ල දික් කරා මේ කර්මාන්තශාලාව තාවකාලිකව වසන්න. වැහුවද? වහන්න බෑ තමුන් වහන්සේලා නියෝජිත ඒගොල්ලෝ. කොහොමද වහන්නේ? ඔයගොල්ලන්ගේ ඡන්ද වලට සල්ලි දෙන මාතෘකාව තුල නෑ මාතෘකාව මේ ප්‍රජාතන්ත්‍රවාද දෙන විදිය මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙනවද? නෑ. ඊට පස්සේ මොකද්ද කරේ? ඊට පස්සේ එතන ප්‍රහාරයක් එල්ල කරා. 3 දෙනෙක් ඝාතනය කරා. තවත් විශාල ප්‍රමාණයක ආබාධිත කරා. මොකද්ද කියන්නේ පස්සේ? මේ තුන්වෙනි පාර්ශ්වය. ඉතාමත් නරකම දේ මේක. ආණ්ඩුවක් වගේ කීතු ආණ්ඩුවක් හැසිරිය යුත්තේ කොහොමද? අත්වැරදීමක් වෙලා තිබෙනවා. ඒ නොවිය යුතු දෙයක්. ඒට සම්බන්ධ වුණාට අපි දඩුවම් දෙන්න ලෑස්ති. මීට පස්සේ රජයේ පාර්ශ්වයෙන් එවැනි කියවීමක් සිද්ධ වුණා පාර්ලිමේන්තුවේ. ආයේ මෙවැනි කවුද කිව්වේ? ආයේ මෙවැනි කවුද කිව්වේ? කොතනද කිව්වේ? පාර්ලිමේන්තුවේ පවා සාධාරණ පරීක්ෂණයක් පවතුණා කියන එක. නෝන් කිව්වේ මෙහෙම. අත්වැරදීමක් සිදු වුණා. සමාව ගත යුතුයි. නැවත මේවා සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. වැරදි කරුණට දඬුවම් දෙන්න. ඔක් කියන්න ඕනේ. හැබැයි කිව්වේ මොකද්ද? ඒක තුන්වෙනි පාර්ශ්වයක් ඉන්න ඕනේ. අවියවදගත ඩලස් සලාපිරු මෙතෙන්ට එන්න ඕන. එයාවනම් තමයි මෙතුමලා වැඩක් නැහැ. මෙතුමලා මං කියන්නේ මේ මෙතුමත් එක්කනේ වැත්තරම් සාකච්ඡාව තියෙන්න ඕන. ඩලස් සලාපිරුමුනේ මාධ්‍ය බාර එක්කෙනා. එයානේ මත හදන කෙනා. එයානේ එළිය ඉඳන් මේ කිසි සාකච්ඡාවකට එන්නේ නැතුව පාර්ලිමේන්තුවත් විවාදයකට එන්නේ නැතුව උඩ ඉඳන් කතා කරන කෙනා. එයයි මෙතෙන්ට එන්න ඕන මේවා ගැන කතා කරන්න. එයා මොකද්ද කියන්නේ තුන්වෙනි පාර්ශ්වය. සන්නද්ධ කණ්ඩායම් හිටියලු. පෙට්‍රල් බෝම්බ අරගෙන හිටියලු. එහෙනම් ගහන්න ඕනේ ඒගොල්ලන්ට. ගැහුවේ පාසල් දරුවන්ටනේ. ගැහුවේ වැඩැරලෙන්න තරුණයෙකුට. මන්ත්‍රීතුමා අපි ඒ නිසා මම මේ කියන්නේ සාකච්ඡාව තුළ රැඳී. තමුන්වහන්සේලා මේ ප්‍රජාතන්ත්‍රවාදී දින්. ඒක තමයි සංවර්ධන ප්‍රධාන න්‍යායකේ. නියාමයේ. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන. ඒවා රකින්නේ නැහැ. නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න. ඒවා තහවුරු කරන්නේ නැහැ. ඒ නිසා ගෙන යමින් තිබෙන රට එක් පවුලක් විසින් අතිශය පීඩාවට පත් කළ එක ඇමතිවරයෙකුට තීන්දුවක් ගන්න බෑ. මතකද බලන්න. මේ ආණ්ඩුව කාට තීරණය ගන්න පුළුවන්? ඔතෙන්ට කියන්නේ ඇමතිවරු ගණනාව. ඒගොල්ලන්ට තියෙන නිරීක්ෂණ චාරිකාව විතරයි. ඔය ඇමතිවරුන්ට කියලා තීරණයක් ගන්න බෑ. ඇයි? දන්නේ උඩ හෘද ස්පන්දනය කොහොමද වෙන්නේ කියලා. උඩ ඉන්නේ ෆැක්ටරි පැත්තේද වැලිවේරි ජනතාව පැත්තේද කියන්නේ ඇමතිවරයා දන්නේ නැහැ. ඒ නිසා ඇමතිවරයා
මුකුත් නොකිය එනවා. මුකුත් නොකර එනවා. ඇයි තීරණයක් ගන්න බයයි. තව විනාඩියක කාලයක් තියෙනවා ඔබතුමාට. ඇමතිවරයෙකුට විසඳන්න පුළුවන් එකක් නේ. ඇමතිවරයාට කියන්න පුළුවන් කර්මාන්ත හිමිකරුවට කියලා මේ ජනතාව උද්ඝෝෂණ කරනවා. කරුණාකරලා ඔක සති දෙකකට නතර කරන්න කියලා. ඕවා කරන්න පුළුවන් ඇමතිවරුන්ට. ඇමතිවරු බයයි. රාජ්‍ය නිලධාරි බයයි. පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ එක ඇමතිවරයෙකුට මේක පිළිබඳව තමගේ හෘද සාක්ෂියනෝ කතා කරන්න බෑ බයයි. ඒ නිසා අද බීතියටපත් කළ තිබෙන ජනතාව පමණක් නෙවෙයි. පාර්ලිමේන්තු ඉදිරිපෙළ ඇමතිවරු, മന്ത്രിවරු, ආණ්ඩුව මුළුමනින්ම බීතියට මර්ධනයට දෙගිඩියවට පත් කළ තමයි මේ රට පාලනය කරමින් තිබෙන්නේ. මේ හොඳ තත්ත්වයක්ද? මේ ගොඩනැගිලි වලින් හරි නැව්වෙන් නැති වරායවල වලින් හරි සංවර්ධන මත්තල ගුවන්තොටුපොළ සාමාන්‍ය ගුවන් යානයක් බස්සනකොට මට මතකයි මත්තල ගුවන්තොටුපොළට ඩොලර් 2500ක් අය කරා. ගුවන් යානයක් බස්සා. නම් පහුගියද කැබිනට් මණ්ඩලය මොකද්ද ගත්ත තීරණය දන්නවද? ඩොලර් 2500 අය කිරීම නතර කරා. දැන් සාමාන්‍යයෙන් හන්දියේ ත්‍රිවිල් එකක් ගහගෙන තියෙනදත් රුපියල් 20ක් විතර ගන්න දවසකට. බස් නැවතුම් පොලකින් බස් එකක් පිටත් කරන්නත් රුපියල් 20 100ක් ගන්න ඕනේ. හැබැයි දැන් මත්තලට ගුවන් යාන බලන්න පුළුවන් සතයක්වත් ගන්න නැතුව. හරි එන්නේ නෑ. මේව සංවර්ධන මේව ප්‍රෝඩාව. මේ අර බණ්ඩාරනායක කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ තිබුණනේ. හොඳයි අවසන් කරන්න මන්ත්‍රීතුමා. ඒකට කාලය අවසන් වෙනවා. ජාත්‍යන්තර ගුවන්තොටුපොළ. ඉතින් ඒක ජාත්‍යන්තරේ ටිකට් ගහන්නේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ කොළ බණ්ඩාරනායක ගුවන්තොටුපොළ. ඉතින් දැන් ඒ බණ්ඩාරනායකට තියෙන ලොකු වෛරයක් බණ්ඩාරනායක බීතිකාවකුත් තියෙනවා. ඔබතුමා කරුණාකරලා මාතෘකාව තුල රැඳීමෙන් කතා කරන අවසන් කරන ඒ නිසා කල්පනා කරනවා රාජපක්ෂ ගුවන්තොටුපොළකුත් හදා ගන්න ඕන කියලා. ඒ අරමුණකට මේවා සංවර්ධනයේ උවමනාවක් නෙවෙයි. සංවර්ධනයේ මූලික අවශ්‍යතාවයක් නෙවෙයි. ඒ නිසා රට විශාල බරපතල ණයගීයකටපත් කරලා රට විශාල ජනතාවගේ සානාධාර කප්පාදු කිරීමේ ආරම්භයක් ඇති කරලා ඒ වගේ මහා පරිමාණ හොරකම් සහ නාස්තිය වැඩි කරලා ඒ වගේ බර මුළුමනින්ම බදු හරහා විවාහ සහතිකයේ ගාස්තුව වැඩි කිරීම හරහා උපැන්න සහතිකයේ ගාස්තුව වැඩි කිරීම හරහා වාහනයක රෙජිස්ටර් කිරීමේ ගාස්තුව වැඩි කිරීම හරහා ජනතාව මත පටවලා තිබෙනවා. ඒකෙන් ජනතාවට ඇති විරෝධයක් පැන නගිනවා. ඒ පැන නගින විරෝධය ඔබ කියන එක ඇත්ත. මම කියන 1993 දකුණු පළාත් සභාවේ මැතිවරණදී මම අවසන් කරනවා. 1993 දකුණු පළාත් සභාවේ මැතිවරණ තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පළවාරින්න පෙළගන්නේ. හැබැයි අවුරුදු 16ක් පාලනය කරලා 60000ක් මරලා එවිදින කරකෝප්පුවක් බවට පත් කරලා ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වෙලා එක්සත් ජාතික පක්ෂයේ සුණු විසුණු වෙලා එවැනි තත්ත්වයක් ඇතුළේ ඕනෑම මැතිවරණයක එක්සත් ජාතික පක්ෂ පරාද වෙන්න තිබුණු අවස්ථාවක්. මම කියන අද එහෙම නෙවෙයි. අපි ඒක පිළිගන්නවා. එතන නෙවෙයි තිබෙන්නේ. හැබැයි තමුන්වන්සලා ඉඩ දෙන්නේ නැහැ. තප්පරය. ඒ කියන්නේ හැබැයි මාස ගණනක් ඇතුළත තමයි මේ වෙනස වෙන්නේ. ඒ කියන්නේ 93 අගතිය 93 තියෙන මැතිවරණේ එක්සත් ජාතික පක්ෂයේ සියලු පළාත් සභා දිනනවා. ඒකට 94 මුල තියෙන මැතිවරණේ තමයි නෑ අවුරුද්දකුත් නෑ මාස ගානකින් තමයි වෙනස ඇති වෙන්නේ. කෙටි කාලෙකින් තමයි වෙනස ඇති වෙන්නේ. ඒ නිසා මේ වගේ කෙටි කාලයක තුල තමයි වෙනස් ඇති වෙන්නේ. ඒ නිසා කලබල වෙන්න එපා. ඒක හරි ඔබතුමා කියන එක. ඒ කියන්නේ මේ දිනාගෙනම ගියාට ඒ කාලය ඇතුළත මේ විදිහට මේ ඔබතුමාම කියන කාලේ මේ ඔක්කොම මේ දිනාගෙනම ගියාට ඔබතුමා කියන්නේ කෙටි කාලයක් ඇතුළත වෙනස් වෙනවා. ඒක හරි. කෙටි කාලයක තුල තමයි වෙනස් වීම සිදු වෙන්නේ. ඒ කාලය ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ අත්පත් කරගන්නා බලයන් මේ දැහැ ගන්නා බලයන් විවිධ ජනතා මතේ විකෘති කිරීම අත්පත් කරගන්න බලයන්. හොඳයි. අවසන් කරමු ගාමන්තුතුමා දැන් තමයි කාලය වැඩිපුර ගිහිලා තියෙන්නේ. කෙටි කාලයක් ඇතුළත ඒ වගේ වෙනස් වෙන බව 1993 දී තිබුණු ජයග්‍රහණ 94 දී වෙනස් වුණා වගේම ඔබතුමා කියන පරිදි ඒ වගේම කෙටි කාලයක් ඇතුළත වෙන පරිවර්තනයක් සිද්ධ වෙනවා තමයි ඒක ඇත්ත. හොඳයි බොහොම ස්තුතියි දෙවන වටේ පළමු අවස්ථාව ලබා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා. දෙවන වටේ ඊළඟ අවස්ථාව අප ලබා දෙන ජාතික හෙළ උරුමේ සභාපති පූජ්‍ය අතුරුලිය රතන මහතා අපි හැමෝටම දුරකථන මාර්ගයේ කෙනෙක් රැඳී ඉන්නවා. කොල්ලුපිටියෙන් මුන්ටාස් රහුමාන් මහත්මයා රැඳී ඉන්නේ. සුබ සන්ධ්‍යාවක් කතා කරන්න. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් කතා කරන්න. ඔව් මගේ ප්‍රශ්නේ අතුරුලිය රත්න ස්වාමීන් වහන්සේට. ඔව් අහනවා. උන්වහන්සේ දැන් ප්‍රකාශ කරා මේ විරුද්ධ පක්ෂය සමග වුණත් සම්බන්ධ වීමට කැමතියි. මොකද ජනතා හිතවාදී වැඩපිළිවෙලකට ඒ දැන් එතුමන්ලා අද කරන්නේ ආණ්ඩුවත් සමග ඉඳලා ජනතා හිතවාදී ව්‍යාපාරයකට මේ බලකිරීමක් කියලා. ඉතින් හාමුදුරුවනේ මේ 13 මතම එල්ලිලා ඉන්නේ. මං හිතන්නේ ඊට වැඩිය ගොඩාක් දේවල් අද ප්‍රශ්න ජනතාවට තියෙනවා. විදුලි බිල, ජීවන ප්‍රශ්න, දූෂණය, ප්‍රජාතන්ත්‍රවාදයෙන් නැති එක මේ ඇමතිවරුන්ව නඩත්තු කිරීම සඳහා යන වියදම ජනතාවගේ සුභසිද්ධිය සඳහා වියදම් කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි ජනතා හිතවාදී ප්‍රශ්න. ඉතින් 13 මත එල්ලිලා ජාතිවාදී මූණවරක් ගන්න නැතුව මේ නියම ජනතා හිතවාදී දූෂණය ඔය ප්‍රජාතන්ත්‍ර නැතිද මොරටුවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඝාතනය කරේ ඔබතුමාගේ ජනතා හිතවාදී ආණ්ඩුවේ ප්‍රාදේශීය മന്ത്രിවරුන්ගේ.
ගවයෙකු ඝාතනය කරනවා වගේ කපලා කොටලා මරණ දැම්මා. හොඳයි ඔබතුමාගේ ප්‍රශ්නේ ඉක්මනට යොමු කරන්න කෙටියෙන්. අනේ අයි 13 මත එල්ලිලා ඉන්නේ නැතුව නියම ජනතා හිතවාදී හන්ඩ කුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා වගේ නියම ජනතා හිතවාදී ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නැත්තේ කියන එක. අපි හැමදෙරනේ. ඇත්ත වශයෙන්ම ජාතික හෙළවුරුමේ හැටියට මේ 13 එල්ලිලා ඉන්නවා කියන ඒ කතාව එච්චර හරි කතාවක් නෙමෙයි. මෑත කාලේ ඇති වෙච්ච ජනතාවගේ පැත්තෙන් ඇති වෙච්ච බොහෝ ප්‍රශ්න වලදී අපි ජනතාවගේ පැත්තෙන් පෙනී හිටිය. උදාහරණයක් හැටියට ගත්තොත් මේ රටේ කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වීම සහ ඒ වගේ ඇතිවෙච්ච ගැටලු ගැන මම හිතන්නේ ප්‍රධානම භූමිකාවක් අපි සිද්ධ කළා. ඒ වගේම ආසනික් කතිකාවත සමාජගත කළේ ප්‍රධාන වශයෙන් අපි එක පාර්ශවකරුවෙක් හැටියට කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කෘෂි රසායනික ද්‍රව්‍ය වල වස තියනවා කියලා අපි විශේෂ පරිශ්‍රණ කළා අපි සමාජයට ඉදිරිපත් කළා. ඊට පස්සේ ඒක නැහැයි කියලා අත් වශයෙන්ම ආණ්ඩුවේ සමහර අය ඇත්තුවා ඒක නැහැයි කියලා. අන්තිමට ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව බිහි වුණාට පස්සේ සියලු දෙනාටම සිද්ධ වුණා ඒක තියේ කියලා පිළිගන්න. අද වෙනකොට අපි දන්නවා පාර්ලිමේන්තුවේ කැබිනට් පත්‍රිකාවක් සම්මත වුණා. ඒ කැබිනට් පත්‍රිකාව සම්මත වීමේදී ගැටලු තිබුණා. කැබිනට් මණ්ඩලයේ. ඒ කියන්නේ ඒ පත්‍රිකාව අපි දැම්මට පස්සේ පත්‍රිකාව හදද්දි ප්‍රශ්න තිබුණා. ඒක ඇත්ත වශයෙන්ම හොඳ පැත්තෙන් ඇති වෙච්ච පනතක්. ඒ කියන්නේ කෘෂිකර්ම ඇමතිවරයාගේ පැත්තෙන් ගත්ත හොඳ තීන්දුවක්. නමුත් ඒක මේ කැබිනට් එකේ සම්මත වෙලා ඊට පස්සේ අධීක්ෂණයට ගිහලා හුඟක් පහුවෙනවා. ඒක බොහොම අමාරුවෙන් තමයි අපි එළියට ගත්තින් අපේ කාර්යභාරය හැටියට මේ ඒක සම්මත වුණාද? දැන් සම්මත වෙලා තියෙනවා. දැන් සම්මත වෙලා තියෙනවා. ඉතින් සම්මත වුණාට ඒක ක්‍රියාත්මක වීම පිළිබඳ ගැටලු තවම තියෙනවා. මොකද හේතුව සමාගම් කොයි විදිහට ක්‍රියාත්මක කරනවද ඒක ඉක්මවා යන්න අපිට පුළුවන්ද කියන ගැටලුව හැමදාම තියෙනවා. නමුත් අපි සතුටු වෙන්න ඕන ආණ්ඩුව හැටියට ආණ්ඩුව තුල ජනතා හිතවාදී කැබිනට් පත්‍රිකාවක්. ඒ කියන්නේ කෘෂිකර්මාන්තය බහුජාතික සමාගම් වල නිදහස් කළා හරි දිශාවට ගෙන යන කැබිනට් පත්‍රිකාවක් අපට සම්මත කරගන්න පුළුවන්කම ලැබුණා. ඒක අපි බලන්න ඕන සාපේක්ෂව. මේ ආණ්ඩුව පෙරලා දැමීම එකම සීනිය කරගත්තොත් කවදාවත් අපට සාධනීය බලවේගයක් බවට පත් වෙන්න බෑ. දැන් හුඟක් අයගේ තියෙන මේ ආණ්ඩුව ඉක්මනින් පෙරලා දාන්න ඕනේ. ආණ්ඩුව ඉක්මනින් පෙරලා දාන්න නෙමෙයි ආණ්ඩුව ලව්ව සාධනීය ඕනම ආණ්ඩුව. මෙතන ඉන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය, මෙතන ඉන්න පුළුවන් ශ්‍රී ලංකා මේ සම්දාන ආණ්ඩුවක්, ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව, කුමන ආණ්ඩුවක් ආවත් ඒ ආණ්ඩුව හරි දිශාවට හැරවීමේ අවශ්‍යතාවයක් අපි පෙන්ලා දෙන්න ඕනේ. දැන් අර කතා කරමු මේ මහත්මයා කිව්ව ප්‍රශ්න තියෙනවා. දැන් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ ජනතා හිතවාදී කැබිනට් පත්‍රිකාවක් විදියට. එතකොට දැන් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා කැබිනට් එක අමාරුවෙන් සම්මත කරගත්තර ජනතා හිතවාදී කැබිනට් පත්‍රිකාව අද ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ ඒක ක්‍රියාත්මක නොකර ඉඳීමෙන් කරන්නේ සමාගම් හිතවාදී රජයක් ක්‍රියාත්මක කිරීම. නෑ මෙතන කොයි ආණ්ඩුව බලේ හිටියත් මේ රට තුල තියෙන ප්‍රවණතා අපි තේරුම් ගන්න. කොයි ආණ්ඩුව බලේ හිටියත් මේ සමාගම් වල මේ බලවේගවල බලපෑමට යටත් ඒක ඔබාමා ගත්තත් ජපානයේ කොරියාව ගත්තත් දේශපාලනඥයන්ට සමහර වෙලාවට හෘද සාක්ෂියෙන් කියනවා මේක මෙහෙම යන්න පුළුවන් කියලා. නමුත් අද තියෙන මේ ලෝක ආධිපත්‍ය යටතේ දේශපාලනඥයා රූකඩ බවට පත් වෙනවා. අද ලෝකෙම තියෙන ප්‍රවණතාවයක් මේක ලංකාවේ පොණක් නෙමෙයි. ආම්දුර මෙහෙමද? ඔබ වහන්සේ දැන් කියන මේ ජාති හිතවාදී කැබිනට් පත්‍රිකාව සම්මත කරගත්තා කියලා. හැබැයි ඔය කැබිනට් මණ්ඩලයම තමයි හෙජින් ගිවිසුම සම්මත කරේ. ඔය කැබිනට් මණ්ඩලයම තමයි මේ කැසිනෝ ජේම්ස් පැකර්ට කැසිනෝ සමාගමක් ආරම්භ කරන්න කැබිනට් පත්‍රිකාව පටන් ගත්තා. ඔය කැබිනට් මණ්ඩලයම තමයි ඊයේ පෙරේද ඔබ වහන්සේ දන්නේ නැති එල්පිස්ටර් රංගහලේ ඉදිරිපත් සිට ටෙක්නිකල් හන්දිය දක්වා තියෙන දුම්රිය දෙපාර්තමේන්තුවයිට ඉඩම අක්කර 19 රූට් දෙකක් චෙලීනා කියන සමාගමකට දෙනවා. චෙලීනා කියන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 3 දෙනයි. 3 දෙනාගේ එක්කෙනෙක් ගාමිණී සෙනරත් ජනාධිපතිවරයාගේ පරිපාලන යන්නේ මොකද්ද පාලන ලොක්කා කොම්ම පරිපාලන නම් ගම් පාවිච්චි කරනවා. නෑ මම කියන්නේ ඒක මම දන්න නිසා කියන්නේ. ඔහුගේ සොහිරුකට ඥාති සොහිරුකට ඊඩම දෙනවා. හැබැයි මේ චෙලීනා කියන සමාගමට තියෙන්නේ මුළු වත්කම් 10 කොටස් 3ක් රුපියල් 30යි. අධ්‍යක්ෂ මණ්ඩලේ රුපියල් 10 කොටස් 3ක් රුපියල් 30ක සමාගමක්. ඒ සමාගමේ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳ කියනකොට කියනවා ආණ්ඩුවේ කොන්ත්‍රාත් ලබා ගැනීමට ඔවුන්ට තිබෙන විශේෂ හැකියාව තමයි එම සමාගම සතු තියෙන හැකියාව. ඔබතුමා ප්‍රශ්නයක ඒතකොට මේ කොළඹ නගරේ ඉතා වටිනා ඉඩම් රුපියල් 30ක් තියෙන සමාගමකට චෙලීනා කියන සමාගමට ලබා දෙන කොටත් ඒ කැබිනට් පත්‍රිකාවට ඔබ වහන්සේලා මොකද්ද කරේ කියලා මම දැනගන්න කැමතියි. ඒක අතිශය වැදගත්නේ කොළඹ නගරේ තියෙන මම හිතන්නේ ආසන්නයේ තියෙන මීට වඩා ලොකු ඉඩමක් නැහැ. එතන ඔබ තමයි දන්නවා අක්කර 19 රූට් දෙකක් කොළඹයි කොතනකවත් හොයාගන්න බෑ. ඒ ඉඩම රුපියල් 30ක් සහිත සමාගම දෙනවා. ඔබතුමා මොකද්ද කරේ? ඔව් දැන් මේ මම පළමුවෙනිකට උත්තරයක් දෙන්නම්. දැන් මම මගේ දැනුමේ හැටියට මේ ඔය කැසිනෝ සමාගමකට දෙනවයි කියලා කැබිනට් පත්‍රිකාවක් සම්මත උනේ නෑ මගේ දැනුම හැටියට.
කැසිනෝ සමාගමකට මේ දෙනවයි කියලා එහෙම කැබිනට් පත්‍රිකාවක් අප ඇත්තටම මම කැබිනට් කතා කරන්න අපේ හැමදෙරෝනේ හින්දා අපි ඔබතුමා ඉක්මනින් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මාතුකාතුමා ඒකට උත්තරයක් දෙවි. මගේ දැනුමේ හැටියට කැසිනෝ සමාගමකට එහෙම ඉඩමක් දෙන කැබිනට් පත්‍රිකාවක් සම්මත කරලා නෙමෙයි දුන්නේ නම් දුන්නේ. දෙවැනි එක ඒ කැසිනෝ සමාගමට ලබා දෙන බදු සහන මම කියන්නේ ඒක. ඔව්. ජේම්ස් පැකර් සමාගමට ලබා දෙන බදු සහන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. ඒ ලියවිල මාගාව තිබුණා මම ගෙනාවේ නැහැ. ඕන මම අපි මාතෘකාවට පෙරසම් කරුණා කරලා ප්‍රශ්න නෑ එතුමා මේ ප්‍රශ්නේ හොට මගේ කිසි විරුද්ධත්වයක් නැහැ. හොඳයි. කුමන හෝ කැසිනෝ සමාගමකට දැන් අද ආණ්ඩුවේ ප්‍රශ්නයක් තියෙනවා මේ කැසිනෝ කාරයෝ දෙන්නෙක් අතරත් ගැටලු තියෙනවා සමාජයේ. ඒක මේ අද ඊයේ නෙවෙයි එදා මේ එක්සත් ජාතික පක්ෂ තියෙන කාලේ. හැබැයි දෙන්නම ආණ්ඩුවේ. හොඳයි සමාවෙන්න අපි දන්නේ ආණ්ඩුවේද ඔබ මගේ ප්‍රශ්නය මොකක්ද අපි කතා කරලා උන්වහන්සේට අපි අවස්ථාවල අපේ හැමදෙරෝ කතා බහ කරන්න මාතෘකාව තුලින් ඉඳලා කතා බහ කරමු. ඔබ වහන්සේට අවසර තියෙනවා. කැසිනෝ සම්බන්ධ ඉඩමක් දෙන්න කියලා මගේ දැනුමේ හැටියට නම් කැබිනට් පත්‍රිකාවක් ගෙනල්ලා හොඳයි අපි එහෙනම් අපි ඔබ වහන්සේ මාතෘකාව මම දන්න හැටියට. හොඳයි. එහෙම එකක් ගෙනල්ලා මේ අපි විරුද්ධ නොවී හිටියනම් මම දකිනවා පුජ්‍යලිකෝ එක අපේ වරදක් කියලා. ඒක අපි අවංකව රට කියන එක අපේ වරදක් කියලා. ඒකට අපි විරුද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ බාන්තල කොලේ වහලා තමයි ඒකත් දාලා තියෙන්නේ ඒක. නෑ අපේ කොලේ වහලා කියලා කියනවා කැබිනට් පත්‍රිකාව අනිවාර්යෙන් අපේ කැබිනට් මැතිවරයෙක් ඉන්නවනේ. එහෙම අපිට කියන්න බෑ. මේ දෙවෙනි එක එහෙම එකක් තියෙනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්න ඕනේ. ඒ වගේම කැසිනෝ වලට මේ රටේ කැසිනෝ තහනම් කිරීම සඳහා සමාජ අරගලයක් සමාජ මතයක් ඇති කරන්න දැන් හොඳටම කාලය පෙවුනලා තිනවා. අපි මේ සම්බන්ධයෙන් ඉතා ස්ථාවරව පැහැදිලි ස්ථාවරයක ඉන්න මේ සම්බන්ධයෙන් ජනමතයක් ගොඩනගන්න ඕන කියලා අපි අපේ ස්ථාවරයන් අපේ රැස්වීම් වලදී ප්‍රසිද්ධ නාලිකාවලදී අපි ප්‍රකාශයට පත් කරලා තිනවා. ඉදිරි කාලය තුල මේ සම්බන්ධයෙන් අපට පුළුවන් උපරිම දායකත්වය අපි ලබා දෙනවා. මොකද හේතුව අපි දන්න ප්‍රේමදාස පාලන සමයේ අග කොටසේ විශාලම ප්‍රශ්නේ උනේ කැසිනෝ. විශාල මේ පළවහැරීම දක්වනවා. ආණ්ඩුව පළවහැරීම දක්වනවා. ආණ්ඩුව පළවහැරීම දක්වා ගියපු මේ මොකද ප්‍රේමදාස මහත්තයාගේ තායිලන්ත මොකද නම යාගේ මේ තායිලන්ත කැසිනෝ කාරයෙක් එතුමාගේ රැස්වීමක හිටියා කියන එක තමයි ඒ කාලේ ලලිත් ඇතුළම් මුදලි මහත්තයා එළියට ආවට පස්සේ ගෙනාපු ප්‍රධානම මේ මට නම් මතකට එන්නේ නැහැ තායිලන්ත ජාතිකයෙක් මේ බොහොම ප්‍රසිද්ධ නමක්. ඉතින් ඒ වගේ මගේ දැනුම අපි මාතෘකාව තුල රැඳීම අපි කඩින් කඩ පවත්වන මැතිවරණ පිළිබඳව මාතෘකාව තියෙන අපි මාතෘකාව තුල රැඳීම මාතෘකාව තුලට පිවිසෙමු අපි දැන් ඒ සම්බන්ධයෙන් කතා කරමු. නෑ එතුමා බහුවට මගේ විරුද්ධත්වයක්වත් නෑ මම බොහොම සත්භාවයෙන් උත්තරයක් දෙන එකත් මගේ යුතුකමක් තියෙනවා. කැසිනෝ සම්බන්ධයෙන් ජනමතයක් ඇති කිරීම මේ ආණ්ඩුව කැසිනෝ වලට උදව් කරනවා නම් කැසිනෝ දාන්න කොළඹ ආසන්නයේ ඉඩම් දෙනවා නම් ඒ ඉඩම් දෙන එකට විරුද්ධව ජනතා පෙළ ගැස්මක් තියෙනවා නම් කවුද ජනතා පෙළ ගැස්ම කරන්නේ? එක්සත් ජාතික පක්ෂද කවුද කරන්නේ? අතුරුලිය රතන හාමුදුරුවෝ එතන ඉන්නවා. හොඳයි ප්‍රශ්නෙට පිළිතුර ලැබුණා. අවශ්‍ය දැන් ජනතා විමුක්ති පෙරමුණ පෙළපාලියක් කරනවා නම් එතන අපි ඉන්නවා. හොඳයි පැහැදිලි. හැබැයි අපි එහෙම පුළුල් ජාතික ඇහැකින් ඒක ආණ්ඩුව ලව්වා එක පරාජය ඒ සටන පරාජය කිරීමේ ඇහැකින් ඒක සිද්ධ කරන පෙරමුණක් නැහැ රටේ. තිබුණා නම් අපි පෙනී ඉන්නවා. පෙනී හිටියේ නම් අපට ඕනම ආණ්ඩුවක් මෙතන එක්සත් ජාතික පක්ෂය හිටියත් ඒ ආණ්ඩුව දනගැස්වීමේ වැරදි ක්‍රියාමාර්ගදී දනගැස්වීමේ අභියෝගයක් අපට තියෙනවා. ඉතින් ඒ වගේම අපි 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරගෙන බැලුවොත් අපි මේ අනතුර රටට කියන එක අවශ්‍යතාවය. ඒක හන්ද අපි කල්පනා කරා මේ වෙලාවේ මේක ජාතික උතුරේ ඡන්දයේ තියෙන විදිය තියෙන වෙලාව අත් වශයෙන්ම ජාතික හෙළවුරුම හැට අපි දන්නේ නැහැ. අපි මතේ හිටියනම් අපේ ස්ථාවරයේ තිබුණේ ඉන්දියානු ආණ්ඩුව මැතිවරණයකට ලබන අවුරුද්ද යනවා. ඒක ඉන්දියාවට තදින් දැනෙනවා. එතකොට 2014 ඉන්දියාවේ කොංග්‍රස් සහ BJP එක අතර බරපතල මැතිවරණ සටනක් යද්දී තමිල්නාඩුවේ බලපෑම එද්දී අපි පළාත් සභා මැතිවරණේ තියන්න කියලා තීන්දුවක් ගත්තා නම් අපි ඒක වැරදි. දැන් අපිට කල හැකිව තිබුණේ පළමුවෙන්ම මේ ඡන්දේ කල් දාන එක. නරක තත්වයක් තියෙනවා. උතුරේ ඡන්දේ තියන්නේ අපි නරක වෙලාවක. ඒ වගේම අනුර කුමාර දිසානායක മന്ത്രിවරයා කියපු සියල්ලට එකඟ නොවුන සමහර ඒවාට මම එකඟ වෙනවා. මේ උතුරේ අපි කල යුතු දේවල් උතුරේ සංවර්ධනය සම්බන්ධයෙන් අපි හුඟක් මේ ආණ්ඩුව දේවල් කළා තියෙනවා. පාරවල් හදලා තියෙනවා, බිම් බෝම්බ ඉවත් කළා තියෙනවා. මම හිතන්නේ වෙන ලෝකේ වෙනත් රටකට කරන්නේ නැති සමාජයේ يعني යුද්ධයක් අවසානයේ කළ යුතු බොහෝ දේවල් කළා තියෙනවා. හැබැයි උතුරේ ජනතාවගේ හිත දිනා ගැනීම සම්බන්ධයෙන් හරාත්මක වැදගත් ආර්ථික සංවර්ධන ව්‍යාපෘතියක් අපි දියත් කරාද කියලා ඇහුවොත් මගේ හිතන්නේ අපි තව මේකට හුඟක් දුර්වල තත්ත්වයක හිටියා කියලා. ඒ කියන්නේ මිනිසුන්ගේ පැත්තෙන්. ඒ නිසා අද මේ ආණ්ඩුව අද මේ මැතිවරණ තියෙන රටාව ගැන අපේ පළවෙනි විවේචනය පළවෙනි අදහස තියෙන්නේ මැතිවරණ ආණ්ඩුව තියන්නේ නීතියානුකූලව. කාටවත් කියන්න බෑ මේක නීති විරෝධී වැඩක් කියලා. එතකොට අපි විපක්ෂයක් තියෙනවා නම් විපක්ෂය පෙන්වන්න ඕන මැතිවරණ තියෙන එක මම හිතන්නේ මේ මැතිවරණයේදී මේ ආණ්ඩුව සම්පූර්ණ දූෂණය කළා රාජ්‍ය බලය නිසා දිනනවා රාජ්‍ය බලය නිසාම තමයි මේ ආණ්ඩුව දිනන්නේ කියලා කරන මම හිතන්නේ ඒක යථාර්ථවාදී කියමනක් කියලා.
ඒ කියන්නේ විපක්ෂයට ආණ්ඩුවට දැනෙන දෙයක් කරන්න බැරි වෙලා තියෙනවා. විපක්ෂයට බෑ දැනෙන දෙයක් කරන්න. ඒක අන්න ඒ දැනෙන දේ කරන්න පුළුවන් විපක්ෂයක් අද අපට අවශ්‍යයි. එහෙම කරන්න බෑ මේ විපක්ෂයට. මොකද හේතුව මේ විපක්ෂයට විශ්වාසය දිනා ගන්න බෑ. කොටින්ම කිව්වොත් මගේ දැනුම හැටියට නම් මේ විපක්ෂය සමහර වෙලාවට මෙහෙවන්නේ ආණ්ඩු පක්ෂයෙන්මයි. ඔබ වහන්සේ විපක්ෂ කියලා හඳුන්වන්නේ කවුද නිශ්චිත ලෙසම? ආණ්ඩු පක්ෂෙම මෙහෙවනවා කියපු නිසා මම මේ. ඔව් විපක්ෂයේ අනිත් ඒවා පිළිගන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ මේ සම්දානයක් ඇතුලේ හැරෙන්නේ ඒ අයගේ උපරිම දක්ෂතාවය පෙන්ලා තියෙන 10%ක ඡන්ද ගැනීම. උපරිමතාවය 90%ක් ජනතා විමුක්ති පෙරමුණට නැහැ. ඉතින් අපි විපක්ෂයක් කියලා කතා කරන්නේ ප්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂය. නෑ ඒක නැත්නම් මෙතන මේ විපක්ෂය කියලා නෙමෙයි. අපි විපක්ෂය කියලා මේ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂය කියලා හිතනවා නම් ඒක වැරදි. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂය වෙන්නේ සන්නද්ධ කරල්ලක් මහජන කරල්ලක්. ඔබ ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නේ නැද්ද ඔබතුමාලා විපක්ෂයේ සිටින්නේ කියන කාරණා? අප පාර්ලිමේන්තුව තුල අපි විපක්ෂය තමයි නියෝජනය කරන්නේ. දැන් ඔබතුමත් මේ සාකච්ඡාව අතරතුර විපක්ෂ නියෝජනය හැටියට තමයි අපි සහභාගී කරන්නේ. සබවින්ම. ඔබ වහන්සේ විපක්ෂය කියලා කියනකොට මෙහෙම කිව්වොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා නියෝජනය කරන පක්ෂ කිව්වනම් අපිට පිළිගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා ඒ පටලවිල්ල තමයි මම ඇහුවේ. නෑ ඒක මහජනයාට ඔබතුමා කියන එක අතිශය බරපතලයි. විපක්ෂයේ මෙහෙවන්නේ ආණ්ඩුව විසින් කිව්වහම මට දැන් ඒ විපක්ෂය තුළ අපිත් ඉන්නව නේද කියන හැඟීම නිසා තමයි මම ඔබ වහන්සේ ඒකෙම නෙවෙයි කිව්වන මට ඔබ මට කොහොම හිතුවත් ඒක ඇති දෙයක් නැහැ. නමුත් ඉතිහාසයේ දේශපාලන ඉතිහාසය අරගෙන බැලුවට පස්සේ අපි ඇතුළට ගියොත් මම ගැන කතා කරන්න යන්නේ නැහැ. මේ රටේ බලයේ ඉන්න ආණ්ඩුවක් ඕනම බලයේ ඉන්න ආණ්ඩුවක් කුඩා කණ්ඩායම් මහා කණ්ඩායම් තමන්ගේ බල ව්‍යාපෘතිය සඳහා වාසීට පරිවර්තනය කරගන්න. ඒක සාමාන්‍ය දෙයක දේශපාලන 77න් පස්සේ ඉතිහාසය අරන් බැලුවම කොයි විදියටද එහෙම පාවිච්චි වෙන්නේ කියලා අරන් බැලුවම අපිට ඒක දැක ගන්න පුළුවන්. ඕනනම් අපි ඒක දේශපාලනික විශ්ලේෂණය කරමු. මම කියන්නේ මේ ඇත්ත. මම බොරු කියන්නේ නැහැ. කුඩා දැන් දෙමළ ජාතික සන්ධානය වේ ජනතා විමුක්ති පෙරමුණ කුඩා පක්ෂ ගොඩක් ඉන්නවා. ඒ අය නෙවෙයි මෙතන. අපි අnder තව විනාඩික කාලයක ඔබ අන්සිර තියෙන්නේ. ඒ අය නෙවෙයි විපක්ෂයේ කියපු ගමන්ම අර්ථවත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය. ප්‍රජාතන්ත්‍රවාදීව බලය හුවමාරු කිරීමේ හෝ බලයට බලපෑම් කිරීමේ පුළුල්ම බලවේගයේ තියෙන එක්සත් ජාතික පක්ෂය තුල. ඒතකොට දැන් එක්සත් ජාතික පක්ෂයේ බලේ ඉන්නවනම් කවුරු හරි හිතනවා ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ විපක්ෂය කියලා කවුරුවක් කියන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂය කියලා. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ජාතික හෙළවුරු විපක්ෂය කියලා විපක්ෂින කාලේ කවුරුවත් කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා අද තියෙන ප්‍රධාන අභියෝගය සාධනීය පැත්තෙන් කල්පනා කරන සාධනීය විදියට හිතන විපක්ෂයක් නෑ. කොටින්ම කිව්වොත් අවසන් කරන්න අපි අද එක්සත් ජාතික පක්ෂයට තියෙන ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයේ තමයි සන්ධාන ආණ්ඩුව කරන්නේ. කොටින්ම කිව්වොත් මේක මේ ජනතා මේක එක්සත් ජාතික පක්ෂයේ යම් අංගෝපාංග ලක්ෂණ ඒ වැඩසටහන කරනවා. ආර්ථික සම්බන්ධයෙන් සමහර ඒවා හුඟක් ඒවා. ඉතින් ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට මේ කිසිම ගැටලුවක් නැහැ දැන් මේ සන්ධානය සමග ජාතික ආණ්ඩුවක් හදාගෙන යන්න උනත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම වීම තුල තමයි රට තුල ගොළු වීමක් රට තුල සාධනීය ගමන් මාර්ගයක් නැත්තේ. මෙවැනි අන්ධ සමාජයක් ඇතුලේ කවුරු හිටියත් මොන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාද කවුද කියන එක නේ මෙවැනි වාතාවරණය තුල ඕනම ඒකාධිපතිත්වය නිර්මාණය වීමේ සමාජයක් අවසන් කරනවා. බොහොම ස්තුතියි. දෙවන වටේ දෙවන අවස්ථාව ලබා ගත්තේ ජාතික හෙළවුරුමේ අතුල්ලේ රතන හිමියන්. අප දෙවන වටේ කෙටි විරාමය ලබා ගන්නවා 0112 0112 දුරකථනය විවෘතයි ඔබට. අප දෙවන වටේ මේ විරාමයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ මතයටයි යමු වන්න සූදානම් වන්නේ. අප විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව නැවත බලය සජීව දේශපාලන සංවාද මණ්ඩපයේ සාකච්ඡා කරමු. යලිත් බලය සජීව දේශපාලන සංවාදය සමගින් දෙවන වටය තුළයි අප රැඳී සිටින්නේ. දෙවන වටේ ඊළඟ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට යොමු වන්නේ. ප්‍රශ්නයක් තිබෙනවා ඔබතුමාට. බෝපිටියෙන් ආර්.ජී. කුමාර මහතා කතා කරනවා. සුබ සන්ධ්‍යාවක් ආර්.ජී. කුමාර මහතා කතා කරන්න.
ඔව් කතා කරන්න පැහැදිලි ඉක්මනට ප්‍රශ්න යොමු කරන්න පුළුවන් ඔබතුමාට. මේ එක්සත් ජාතික පක්ෂයෙන් පොඩ්ඩක් වෙලා හිටියේ. දැන් එක්සත් ජාතික පක්ෂයෙන් ඔබතුමා මොනවද කරන්න ඉස්සර බලාපොරොත්තු වෙන්නේ? අපි දැන් මේ ඒ යන ගමන ඔබතුමා කොහොමද පවත්වාගෙන යන්නේ? හොඳයි පැහැදිලි. ප්‍රශ්නට උත්තරයක් සම එක්සත් ජාතික පක්ෂයෙන් පොඩ්ඩක් ඈත් වෙලා හිටියා. දැන් නැවතත් එක්සත් ජාතික පක්ෂයට ලං වෙලා දැන් ඉදිරි ගමන කොහොමද එක්සත් ජාතික පක්ෂයත් එක්ක යන්නේ කියන කාරණේ තුමා අහන්නේ. ඒකත් එක්ක මාතෘකාවට පිවිසෙන්න පුළුවන් ඔබතුමාට. ඔව් කුමාර මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් මම ඈත් වෙලා හිටියා කියනවනම් මට ඒක පිළිගන්න පුළුවන් කමක් නැහැ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජනතාවට අපි ඉතාමත් සමීප වෙලා හිටියේ. අපි ගෙන ගියේ ජනතාව සම්බන්ධ වෙනුවෙන් අරගලයක්. හැමෝටම මේ අරගල කරන්න බෑ. නමුත් අපි අරගලේ යෙදিলা හිටියා දිගටම මේ යෙදিলা හිටිය ජනතාව වෙනුවෙන්. මොකද එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ඉවත් කිරීම තමයි කරගෙන ගියේ. බඳවා ගැනීම නෙමෙයි. ඉතින් මේ නිසා එක්සත් ජාතික පක්ෂයට දිගින් දිගට යම් පසුබෑමකට ලක් වෙන්න තිබුණා. අද මෙතන සංවාදයේදී අතුරුලේ රතන හාමුදුරන් වහන්සේ කිව්වත් එක්සත් ජාතික පක්ෂයට මේ ඇගිල්ල දික් කරලා දුර්වල තැනකට ගිහිල්ලා කියලා. අන්නේ ඒ තියෙන චෝදනාවෙන් එක්සත් ජාතික පක්ෂය මුදා ගන්න නම් රටට ශක්තිමත් විපක්ෂයක් තියෙන අවශ්‍ය නම් ඒ රටේ ශක්තිමත් විපක්ෂය පවත්වාගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂයේ දිගින් දිගට මිනිස්සු ඉවත් කිරීම නෙමෙයි එකතු කර ගැනීම කරන්නට ඕන. ඉතින් ඒ අපි ඒ සටන ගෙටියා. ඒ සටනේ හොඳ යහපත් ප්‍රතිඵල මේකට ලැබිලා තියෙනවා. ඒකෙදී අපි කියන්නේ නැහැ පක්ෂ නායකවරයා සහ අනිත් කණ්ඩායම දන ගැස්සෙව්වා දන ගැහුවා. එහෙම නැත්නම් අපි මේක ජයග්‍රහණය කරා නායකතුමා ඇතුළු කණ්ඩායම පරාජයටපත් වුණා කියලා අපි කිසිසේත් මෙහෙම අර්ථකථනය කරන්නේ නැහැ. අපි යන්නේ අදිමානසික තත්වයකට ඒක යන්නෙත් නැහැ. අදි탁සීරුවට ලක් කරන්නේත් නැහැ. අපි කියන්නේ බොහොම පැහැදිලිව මේක විපක්ෂයේත් ඒ වගේම විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් ඇති වුණේ. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයත් යහපත් තීන්දුව අරගෙන තියෙනවා. හැමදේනම එක්කාසු කරගන්නත් ඒ සියලු දිනාටම හිම තිබුණ අවස්ථාවන් ඒ පරිද්දෙම ලබා දීලා ඉවරලා පක්ෂේ ශක්තිමත් කරන්න සන්තෝෂයෙන් වැඩ කරන්න පුළුවන් තරම් බවට මේ පරිවර්තනය කරන්න අද තීන්දුව කරලා තියෙනවා. හොඳයි. අපි මේ තීන්දුවත් එක්කලා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු අපට හෘද සාක්ෂියට එකඟව කැපවීමෙන් පෙර පරිදිම කටයුතු කරන්න පුළුවන් වෙන කුමාර මහත්තයාට බොහොම ස්තුතියි ප්‍රශ්නයක් අපිට යොමු කරාට. සුදේව දැන් කතා කරනවා අපේ හාමුදුරු කතා කරද්දී මතක් කරපු කාරණයක් තමයි පුන කියපු කාරණයක් තමයි මැතිවරණ නීති අනුකූලයි. ඔව් මැතිවරණයක් පැවැත්වීම නීති අනුකූලයි. ඒකක් පිළිගන්නවා. මොකද රටේ මැතිවරණ නීතිය අනුව ව්‍යවස්ථාව අනුව මැතිවරණයක් පවත්වන්නට පුළුවන්. මේ මැතිවරණයට නියම කරන කාල පරිච්ඡේදයක් එහෙම නැත්නම් ජනාධිපතිවරණ නම් අවුරුදු 4ක් ඉක්ම ගිය පසු මැතිවරණය පැවැත්වීම ඒ ආදි වශයෙන් ඒ කාල පරාසය තුළ ඒ නීතිය රාමුව තුළ මැතිවරණය පැවැත්වීමට යොදා ගන්නා දිනයන් ඒ වගේම මැතිවරණයක් පැවැත්වීමත් නීති අනුකූලයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මැතිවරණය පවත්වන්නේ නීති අනුකූල රටාව තුළද කියන එකක් බලන්න ඕන. දැන් විශේෂයෙන්ම ක්‍රීඩාවක් කරනකොට සමතල ක්‍රීඩාංගණයක මේ ක්‍රීඩාව සිද්ධ වෙන්න ඕන. දැන් මැතිවරණය කියන ක්‍රීඩාව සමතල ක්‍රීඩාංගණයක ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම ඒ මැතිවරණයේ මෙහෙවන උදවිය ඒ මැතිවරණයේ සාධාරණව සහ යුක්තිසහගත පදනම යටතේ නීති අනුකූලව සිදු කරනවාද කියන එක අපි බලන්නට ඕන. දැන් මේ මැතිවරණයේදී මේ මැතිවරණ එකකදී නෙමෙයි මේ පසුගිය වකවානුවේ සියල්ලම සිදු කර මැතිවරණවලදී මේ මැතිවරණ සාධාරණ සහ යුක්තිසහගතව සිද්ධ වුණේ නැහැ කියලා සමස්ත රටේ ජනතාව පිළිගන්නවා. මේ ආණ්ඩුවට කතරේ ගහන ආණ්ඩුව පත් කර ගැනීමට උදව් වෙන උදවියත් කොහොම පැහැදිලිව කියනවා මේක නීති අනුකූල නැහැ. කොහොම කරත් දිරන්නේ ආණ්ඩුවනේ. මේ මතවාදය දැන් මේ කිදා බහැලා ඉවරයි. මොනවා කරත් ඔක ආණ්ඩුව ගන්නවනේ. ඔය කතාවනේ මේ රටේ තියෙන්නේ. මහජනතාව අතර තියෙන්නේ. ඒ මොකද එතකොට දන්නවා ජනතාව නීති අනුකූල කතාවෙන් ඔබට ගිහිල්ලා ඉවරලා නීති විරෝධී ක්‍රියාමාර්ග රාශියක් උපයෝගී කරගෙන මේ මැතිවරණ ජයග්‍රහණය කරන්නට මේ ආණ්ඩුව ක්‍රියා කරනවා. ඒ සියල්ල ඔබතුමාලගේ නොහැකියාව වසා ගන්නට කියන කාරණා කියලා මත කරොත් එම කවුරු හරි. ඔව්. එහෙම චෝදනා කරන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. ඒක කිසි ගැටලුවකුත් නැහැ. ප්‍රශ්නේ තියෙන සුදේව මම දැන් කියන්න ආවේ දැන් ඒ අපේ නොහැකියාව ද එහෙම නැත්නම් මේ මැතිවරණ මෙහෙවන පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම්ද කියන එක බලන්න ඕන. දැන් අපි උදාහරණයක් ගමු. දැන් පහුගිය කාල පරිච්ඡේදය තුළ සිදු වුණ ජනතා අරගලකම මම අර මැතිවරණ කතාවට නැවතෙන ඔබ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න මම කියන්නේ. හලාවත දීවර උද්ඝෝෂණයක් පැවැත්වුවා ජනතාව එකතු වෙලා මොනවද ඉන්ධන සහනාධාරයක් දෙන්න. අපිට වෙන මොකුත් එපා. ණය එපා වෙන මොකුත් එපා. ආණ්ඩුවෙන් අපි වෙන මොකුත් ඉල්ලන්නේ ඉන්ධන මිල තිබ්බතැනට ගියන්න. ඊට පස්සේ අපි මේ මුලට අරගෙන යනවා. රජය කිව්වේ නෑ දීවරට ඉන්ධන සහනාධාරයක් දෙනවා කියලා. මේගොල්ලෝ සහනාධාර එපා. අපිට දෙන්න තිබුණ මිලට ඉන්ධන. එතකොට රජය මොකද කරන්නේ? රජය හමුදාව යොදවලා STF එක යොදවලා වෙඩි තිබ්බා. වෙඩි තියලා ඉවරලා ඒක ඇන්ටනි පනන්ඩු ඝාතනය කරලා අනිත් තව 3 දෙනෙක් රෝහල්ගත කරලා ආබාධිතයන් සදා ආබාධිතයන් බවටපත් කරලා
ජනතාව මර්ධනය කරලා මේක නතර කරා. අවසානයේ ඇන්ටනි ෆර්නෑන්ඩෝගේ මලමිනිය වලලන්නත් හමුදාව යොදලා ඉවරලා මිනිසුන්ට හෙල්ලෙන්න බැරි වෙන විදිහට මිනිසුන් කණු බවට පත් කරලා රූප බවට පත් කරලා වල්ලා දැම්මා. ඉතින් ඒ වගේ රතුපත් වල සිද්ධියත් එහෙමයි. ඒ විදිහේ හමුදාව යොදවලා මිනි පෙට්ටිය වටේ ඉඳන් හමුදාව තියලා. අපි මාතෘකාව තුළ කතා කරමු මන්ත්‍රීතුමා. මේ මම මේ නිත්‍ය අනුකූල තත්ත්වයක් එක්ක එනකොට සුදී මේ මාතෘකාව තමයි කතා කරන්නේ. කටුනායක කරෙත් එහෙමයි. කටුනායක වෙළඳ කලාපයේ මේ සේවකයෝ එළියට බහැලා තමන්ගේ අයිතිවාසිකම් වෙන උද්ඝෝෂණය කරපුවාම හමුදාව යදෙව්වා වෙඩි තිබ්බා මරලා දැම්මා පල්ලියට හමුදාව යදෙව්වා හමුදාව යදලා අර මිනිහ අරන් ගිහිල්ලා පල්ල දානකට මිනිසුන් හිඳ කරා මිනිස්සු ඉටිපිලිම් බවට පත් කරා එහෙම කරලා ඉරලා තමයි මේ ජනතා මතය යටපත් කරන්නේ එතකොට දැන් මේක එතකොට නොහැකියාවද ඉතින් එවැනි කාරණා නම් රජය විසින් එවැනි තීරණ නම් ගන්නේ රජය එහෙනම් බිය වෙන්න එපා මැතිවරණයකට යන්න නමුත් රජය නොබියව මැතිවරණ වලට යනවනේ ගරු මන්ත්‍රීතුමා ඔව් ඒක තමයි නොබියව මැතිවරණ වලට යනවා මම එක තමයි සමතල ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරනවා නම් ඕක වෙන්නේ නැහැ. දැන් මේ මැතිවරණය සමතල ක්‍රීඩාංගණය වල නෙමෙයි ක්‍රීඩා වෙන්නේ. මේක ඒකස්පාක්ෂිකව කටයුතු කරන්නේ. ඒ වගේම මේ මැතිවරණයේදී විනිසුරුවරයා සාධාරණව ඉන්නවද? කවුද විනිසුරුවරයා? මැතිවරණ කොමසාරිස්වරයා. මැතිවරණ කොමසාරිස්වරයාට මේක සාධාරණව ඉන්න පුළුවන්ද? මැතිවරණ කොමසාරිස්වරයාට සාධාරණ වෙන්න බෑ. මොකද 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක මේ සභාව විසින් නියුක්තිපත් කරන්නට ඕන මේ වගකීම් යුතු තනතුරු සඳහා. එතකොට අද 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වෙනවද? ඒක යටපත් කරලා ඒකාධිපති ව්‍යවස්ථාවට ගිහිල්ලා තනවා 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට. 18 වෙනි තුලින් ඒකාධිපතිත්වය තවදුරටත් රටේ තහවුරු කරලා දෙනවා, ශක්තිමත් කරලා දෙනවා. මෙන්න මේ පදනම තුල මැතිවරණ කොමසාරිස්වරයා ස්වාධීන වූ සාධාරණ වූ වැඩ කටයුතු කරන පුද්ගලෙක්ද? සැබවින්ම නැත. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය තුල ක්‍රියාත්මක කරන තනතුරක් බවට පත් වෙලා තියෙනවා මැතිවරණ කොමසාරිස්වරයා. ඒ නිසා කැබිනට් මණ්ඩලයට බයි මැතිවරණ කොමසාරිස්වරයාට ක්‍රියාත්මක කරනවා. රජෙන් කියනවා නම් අහවල් දිනේ මැතිවරණ පවත්වන්න කියලා ඒ දිනේ ප්‍රකාශයට පත් කරන පුද්ගලයා බවට පත් වෙලා තියෙනවා මැතිවරණ කොමසාරිස්වරයා. ඒතර මැතිවරණ කොමසාරිස්වරයා සාධාරණ විනිශ්චයකාරයෙක් නෙමෙයි. ඒතර මේ සාධාරණ විනිශ්චයකාරයෙක් නැතුව එක පැත්තකට මේ ලකුණු දෙන විනිශ්චයකාරයෙක් බවට මැතිවරණ කොමසාරිස්වරයා මේ ඔටෝමැටිකලි යොමු වෙලා තියෙනවා. ඉතින් මේ තුල කොහොමද සාධාරණ ක්‍රීඩාවක් වෙන්නේ? ඒතකොට ජයග්‍රහණය ලබා ගන්න බෑ. අනිත් එක මැතිවරණ කොමසාරිස්වරයාගේ නීති රීති මේ රටේ ක්‍රියාත්මක වෙනවද? මැතිවරණය අවසානයේදී මැතිවරණයේ පවත්වපු දවසේ රටේ සිදුවින්නේ නැහැ ප්‍රචණ්ඩ ක්‍රියා නැහැ මැතිවරණයේ සාධාරණව සිද්ධ වුණා සාමකාමීව සිද්ධ වුණා කියන කාරණය මත පමණක් මේ රටේ සාධාරණ සහ යුක්තිසහගත මැතිවරණය පැවැත්වුවා කියලා අපිට කියන්න පුළුවන් අර්ථකථන කරන්න පුළුවන් සම්පූර්ණ එහෙම කරනවා නම් ඒක සම්පූර්ණ මුලාවක් සම්පූර්ණ වැරදි. මැතිවරණයට දින යෝජනා කරපු දවසේ ඉඳලා නාම යෝජනා දවසේ ඉඳලා මැතිවරණය අවසන් කරලා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරලා ගණන් කරලා ඉවරලා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන මොහොත දක්වාම ඒ අවස්ථාව දක්වාම එනනම් ඒ සාධාරණ ක්‍රියාපටිපාටියක් යන්න ඕන. අද සාධාරණ ක්‍රියාපටිපාටිය සිද්ධ වෙනවද? කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. මේ දැන් අද මැතිවරණ අපේක්ෂකයන් සමග මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරී මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු කණ්ඩායම සාකච්ඡා පවත්වාදී මේ කරුණු රාශියක් යන කියනවා. ඔව් අපි මේ පිළිබඳව සොයලා බලන්න. මේ පිළිබඳව ක්‍රියා කරන්න. උතරින් එහාට මොකද්ද වෙන්නේ? ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් බලන්න පහුගිය දවස් ටිකේ දැන් මේ වයිම මැතිවරණයේ ආණ්ඩුව යොදාගත්ත උපක්‍රමය මොකද්ද? දැයට කිරුළ. අපි මේ දැයට කිරුළ ගැන පිළිබඳව අපි එතකොට නිර්මාණය කරලා තිබුණ ජාතික පවුර අපි ජාතික පවුර තින් අපි අවස්ථා පෝස්ටර් කැම්පේන් එක කරා. ජනතාව දැනුවත් කරා මේ දැයට කිරුළ අටවන්නේ මේ වයිම මැතිවරණ ළඟ එන හින්දා. ඒකට තමයි මේ සූදානම. දැන් අද කරලා ගෙදරට ගිහලා කියන රුපියල් 18000ක් දෙනවා වැසිකිළිය හදා ගන්න කියලා. වහලෙට ඔයාගේ ගෙදර වහලේ උළු ප්‍රශ්නේ තියෙන්නේ. හරි උළු ටික ලබා දෙන්න කටයුතු කරනවා. එතකොට ජංගම සේවයේ දාලා ඉවරලා කතා කරන්නේ ඔය හැඳුනුම්පත නැති එක පිළිබඳව. ඕවා සාමාන්‍ය දේවල්. නමුත් අරක උළු ටික දෙන එක, වැසිකිළියට ආධාර දෙන එක, තව වෙනතන සුයන්ත්‍රකයක් ලබා ගන්න දෙන එක, බැංකු ණයක් ලබා දෙන මේ සියලු කාරණා වලට දැන් ෆෝම් එකක් ගෙදරට දීලා ෆෝම් එක පුරවලා ඉවරලා රජයේ නිලධාරීන් 7 දෙනෙක් ග්‍රාම සේවාව සමතුල තම බල යන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා. ඒ කවුරු සඳහාද? රජය වෙනුවෙන්. එතකොට මෙවැනි පසුබිමක් තුල නීති අනුකූල මැතිවරණද මේවා? නමට නීති අනුකූල නීතිය ප්‍රශ්න කිරීමේ අවසරය තියෙනවා. ඔබට අවශ්‍ය නම් ප්‍රශ්න කරන්න. සාධාරණ සහ යුක්ති සහගත පදනම අභිභවා ගිහිල්ලා ඉවරලා මේ පවත්වන මැතිවරණ බාට මේවාපත් වෙලා තියෙනවා. මේ මැතිවරණ ක්‍රමයේ තුල නම් සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක තුල මේක තමයි. එතකොට අනිත් එක දැන් රටේ ජනාධිපතිවරු බලේ ඉඳගෙන මේක කරන්නේ. දැන් මිනිසුන්ගේ මතයක් තියෙනවා. ආණ්ඩුව මත කියනවා විරුද්ධ පක්ෂෙත් කියනවා. මට විනාඩියක් අවසන්. කතා කරන්න. දැන් ඔබතුමා කියන්නේ ඒ වයඹ පළාතේ ජනතාව මේ කියන්නේ බොරුවක් ආණ්ඩුව කරන්නේ කියන්නේ ජංගම සේවා පැවැත්වීම නිසා ඒකට රැවටෙනවා කියලා. කියන්නේ වයඹ ජනතාව රැවටෙන ජනතාවක්. තමන්නාන්සේලා පළාතේ ජනතාව.
එහෙමද කියන්නේ? ඒක දර්ශන නිරූපණය. මොකද ওই දැයට කිරුල වැඩසටහන හැමතැනකම ක්‍රියාත්මක දැන් මේ සැරේ කෑගල්ලෙත් දැන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් කෑගල්ලේ මැතිවරණයක් නැහැනේ. ඒ සීමලා පිට හේතු වෙන්නේ. නෑ ඉතින් එහෙම ප්‍රශ්නයක් නෙවෙයිනේ. දැන් ඕක පාරේ ක්‍රියාත්මක වුණා. බොහෝ ප්‍රදේශවල ගිහිල්ලා ඡන්ද තියෙන තැන් හොය හොය යන රටාවක් නෑ ඉතින් මේ සැරේ කෑගල්ලේ ඡන්දෙන් පස්සේ නෙමෙයි. කෑගල්ල මේකේ වයඹ පළාතට වයඹ පළාතට මොකද්ද කෑගල්ලේ සම්බන්ධයක් නෑනේ. උතුරු මැද කොහොමද තිබෙන්නේ? කෑගල්ලේ තමයි මේ සැරේ කෑගල්ල විශේෂයෙන් මේ පැත්තේ වයඹ පළාත් සභාවේ තමයි මේක තියෙන තීරණය කරේ. ඒක හරියි. හැබැයි කෑගල්ල විශේෂයෙන් ඇතුළත් කරගනු ලැබුවා ඡන්දයක් නැත්te තමයි. හැබැයි විශේෂයෙන් ඇතුළත් කරගන්න ලැබුවේ දැයට කිරුළ ව්‍යාපෘතිය බාර අමාත්‍යවරයා කෑගල්ල. ඉතින් ඌටත් මොකාරද දෙන්න එපේ. ඌ තමයි ඇත්ත කතාව කෑගල්ල. හරිනම් දැන් කෑගල්ලේ මැතිවරණයක් තියෙන වෙලාවේ ඕක තියන්න තිබුණා නේ එහෙමනම්. නෑ ඒකට හරි තියන්න තියෙන්නේ නෑ. ඕකට තව එකතු කරගන්න තිබුණා නේ නම් මධ්‍යම පළාත. දැන් මේ මධ්‍යම පළාතේ නෑ දැයට කිරුළ. ඕගොල්ලෝ ඒක යන සිස්ටම් එකක් තියෙනවනේ. ওই විදිහටම කඩන්න. ඔය කියන විදිහට ගත්තොත් මේ වැඩසටහනත් අපි නතර කරන්න ඕනේ. ඔය විදිහට ගත්තොත් ඕගොල්ලන්ට මේ ඔබතුමා කියන තරකට අවුරුද්දට 5 පාරක්වත් තියන්නේ නැහැ. එහෙම තියන්න බැරි නිසා තමයි තියෙන්නේ. හැම අවුරුද්දකම කොහෙද තියෙනවා. හරි එමෙතුමාගේ ප්‍රශ්නේ ඔබතුමාට යොමු කරේ කියන්නේ ඔබතුමාගේ පළාතේ ජනතාව රවට්ටන්න පුළුවන් කියලා එමෙතුමා ඔබතුමාගේ ප්‍රශ්නේ. මං අහන්නේ රවට්ටන්න පුළුවන් ජනතාවක් දින්නේ. මං සරල දෙයක් කරන්නේ. රවට්ටනවද ඕකට? මම මේ වැසිකිළියකට ආධාර දෙනවයි කියලා ෆෝම් එකක් දුන්නම එහෙම රවට්ටනවද? ඔව් මහින්දම ඒ තරම් බාල තත්ත්වෙද වයිම ජනතාව තමුන්නාසේ තක්සේරු කරගෙන ඉන්නේ. වයඹ ජනතාවවත් මේ රටේ ජනතාවත් බාල තත්ත්වයටවත් මේ නැත්තම් තුට්ටු දෙකට දාලා තව විනාඩික කාලයක් තිබෙනවා. ඇත්තද? ඔව් ඉක්මනින් මේ අපි කතා කරන්නේ අපි මේ රටේ ජනතාවට ගෞරවයක් දීලා කතා කරන්නේ. ඔබතුමාලා තමයි මේ රටේ ජනතාව ගොනාට අන්දල ඉවරලා බාල තත්ත්වයට දාලා කතා කරන්නේ. ඔබතුමාලාටම මතකයි ඔබතුමාලා දකුණේ වරාය හම්බන්තොට වරාය නැව් නොවන වරාය සකස් කරන වෙලාවේ තමුන්නාන්සේගේ දිස්ත්‍රික්කයේ තමුන්නාන්සේලා කොපමණ ප්‍රමාණයක් ඇප්ලිකේෂන් බෙදුවද රැකියා ලබා දෙන්න කියලා. අද මොකද ලබා දෙන්නේ? එතකොට දකුණේ ජනතාව රැවටුන්නේ නැද්ද? හම්බන්ද වයඹ ජනතාව ඔබතුමානේ අපි කියන්න එපා. මම ආණ්ඩුවත් වරාය රස්සාවලට කියලා ඇප්ලිකේෂන් අපි නම් වශයෙන් ඕනනම් කියන්න නැතුව. සමාවෙන්න. ඔබතුමාගේ කාලය දැන් අවසන් වෙනවා. අපි කාලය අවසන් කරමු. ප්‍රශ්නෙට ඉක්මනින් උත්තර දෙන්න. මේක උතුරේද දකුණේද වයඹද කියලා ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ජනතාවට තියෙන දැඩි පීඩනයක ජීවත් වෙන්නේ. ඒ දැඩි පීඩනයක ජීවත් වෙන මිනිස්සුන්ට කුමන හොදයක් ලබාගෙන ඉවරලා උන්ගේ ජීවිතය යම්තම් හරි ශක්තිමත් කරගන්න ඒගොල්ලන්ට ඕන යම් ආශිර්වාද ලබාගෙන. ඒ ආශිර්වාද ලබා දෙයි කියලා බොහෝ විට විශ්වාස කරා. ඒ විශ්වාස කරපු හින්දා තමයි දකුණේ වරාය හදනකොට ඇප්ලිකේෂන් බෙදනකොට බාරගත්තේ තරුණ ගිහිල්ලා. ඒ වගේම මේ ගුවන්තොටුපළ හදනකොට ඒක රැකියාව දෙනවා කියනකොට ඒ ඇප්ලිකේෂන් ගන්න පොලිමේ ගිහිල්ලා ඉවරලා දේශපාලන අධිකාරී ගෙවල් වලට ගිහිල්ලා ඉවරලා පොලිමේ ඉඳලා ඉවරලා ඇප්ලිකේෂන් අරගත්තේ. ඒ වගේ තමයි වයඹ ඇප්ලිකේෂන් එක බෙදනකොට මිනිස්සු හිතනවා අනේ අපේ ගෙදරට මගේ ගෙදරම එක්සත් ජාතික පක්ෂයේ උදවිය ඇවිල්ලා මට කියනවා උළු ටිකක් ලබා දෙනවා කියලා කිව්වා. මේ උළු ටික ලැබෙනවා කියලා. මේ යම් විශ්වාසයක් ඇතුළත වරායටයි කියලා ඇප්ලිකේෂන් බෙදලා නැහැ. මොකද නැත්තේ ඔබතුමා බෙදන්න නැතුව ඇති. අපි බෙදමු කට්ටියන. ඒ වගේ මේ ඇතිවරණ අවස්ථාවේදී මේ සියල්ල දැන් කරගෙන යනවා රාජ්‍ය නිලධාරීන් 7 දෙනෙක් එක ග්‍රාම සේවා සම්මක මේ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ බලාධිකාරිය තුල මේ ජනාධිපති ධූරයේ සහ අනිකුත් බලතල සියල්ලත් තබාගෙන ඒ බලාධිකාරයෙන් අනිත් ජනතාව පීඩනයට පත් කරගෙන අනිත් දේශපාලන පක්ෂේ පීඩනයට පත් කරගෙන රජයේ සියලු සම්පත් මේ කටයුතු සඳහා යොදාගෙන මැතිවරණ කොමසාරිස්ගේ නීතිය ක්‍රියාත්මක නොවන තැනකට පත් කරලා ඉවරලා පොලිසිය අකර්මණ්‍ය කරලා ඉවරලා එවැනි තත්ත්වයක් තමයි මේක පවත්වන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තුන මිලිටරි කරණයට ගිහිල්ලා රතුපස්වල ගිහිල්ලා ඉවරලා හමුදාව යොදවලා වෙඩි තියලා මැරුවේ. කොහොමද මේ පොලිසියෙන්දාරින් ඉඳදී පොලිසිය නීති අනුකූල පදනම පිටට ගිහිල්ලා මර්ධනය තමයි මේ ජනතා මතය හොරකම් කිරීමට වංචා කිරීමට අවස්ථාව ගොඩනගාගෙන තියෙනවා. හොඳයි. දෙවන වටේ තුන්වන අවස්ථාව ලබා ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් පාල්තරංගේ බණ්ඩාර මහතා. දෙවන වටේ අප ඊළඟ අවස්ථාව රජයේ පාර්ශවයෙන් ගරු අමාත්‍යතුමාට යොමු කරන්න සූදානම්. නමුත් ඊට කලින් අප කෙටි විරාමයක් ලබා ගන්නවා. ඔබ යලිත් බලය දේශපාලන සංවාදයේ සමග අප දෙවන වටේ අවසන් අවස්ථාව සමගින් එකතු වන්නටයි සූදානම. අවසන් අවස්ථාව ලබා ගන්නවා ගරු
අමාත්‍යතුමා මහින්ද අමරවීර අමාත්‍යතුමා එතුමාට ප්‍රශ්නයක් තිබෙනවා. අසේල ජයතිලක මහතා සිටිනවා දුරකථනයේ ජායල සිට. සුබ සන්ධ්‍යාවක් ඔබට. සුබ සන්ධ්‍යාවක්. ප්‍රශ්න යොමු කරන්න අසේල මහත්මයා. මගේ ප්‍රශ්නය තමයි මේ පළාත් පාලන මැතිවරණ වලදී ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු රාජ්‍ය දේපල මේ සඳහා යොදා ගන්නවද නැද්ද? ඔව් මේ හොඳයි. මේ යොදා ගන්නව නම් ඒ කියන්නේ මට මේකට උත්තරයක් අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂය මේක මේ කාලේ කෙරුවා මේ කාලේ කෙරුවා කියන එක. මොකද ඔබතුමන්ලට බලයක් දීලා තියෙනවා, ස්වාධීන ජනමතයක් දීලා තියෙනවා. ඒ කරපු දේවල් කරන්න නෙමෙයි මතේ දීලා තියෙන්නේ කියන එක තමයි මට මතක් කරන්න ඕනේ. ඒකම මගේ ප්‍රශ්නෙට මම උත්තර බලාපොරොත්තු වෙනවා. හොඳයි, පැහැදිලි. මේ දැන් පළාත් සභා මැතිවරණය පිළිබඳව දිගින් දිගට මේ මන්ත්‍රීතුමන්ලත් කිව්වේ අපි රජ්‍ය බලය යොදවනවා, මැතිවරණ කොමසාරිස් කටයුතු කරන්නේ නැහැ, මේක ස්වාධීන වෙන්නේ නැහැ, මේක හුදෙකලා මැතිවරණයක්. ඒ කියන්නේ මට නම් තේරෙන එකම දේ තමයි මේ දෙන්නගේම කතා වලින් මැතිවරණේ පරාජය බාරගෙන තමයි කතා කරේ. ඉතින් එතුමාහන ප්‍රශ්නේ රජයේ දේපල යොද කරනවාද කියලා නෑ. මැතිවරණ කොමසාරිස්තුමා දැන්ටම අවශ්‍ය නියෝග නිකුත් කරලා තියෙනවා. රජයේ දේපල යොදවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මම ඒක තමත් පැහැදිලිව කියනවා. මම කියන්නේ නෑ ඇමතිවරයෙක් යනකොට ගෙදර වාහනේ දාලා මේ තමන් බයිසිකලෙන් හරි බස් එකෙන් හරි ගිහිල්ලා රැස්වීම කතා කරනවා කියලා. එහෙම නොවෙන්න අපේක්ෂකයන්ට කිසිම ආකාරයක රජයේ වාහන පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැහැ. රජයේ මාධ්‍ය ඇවිල්ලා රජයේ දීපලක්ද නැද්ද? රජයේ මාධ්‍ය විතරක් නෙමෙයි පෞද්ගලික මාධ්‍ය. නෑ රජයේ මාධ්‍ය කොහොම කියන්නේ? දැන් රජයේ දීපල පාවිච්චි කරන්නේ ඒකට ඒවට ඇයි විපක්ෂ කාටවත් ඉඩ නොදෙන්නේ? ඔය ඔබතුමත් මම දැකලා තියෙනවා උදේ 7ට ඉන්නවා, රෑ 12ට ඉන්නවා, පාන්දර 3ට නෑ නේ. දැන් බලන්න ඇයි මම කියන්නේ ඒවට නෑ රජයේ දීපල පාවිච්චි නෙමෙයි. ඒකට ඒවට විපක්ෂයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ ඒ කතාව නෙමෙයි මං මේ තුමට උත්තර දෙන්නේ. තමුනාසි කියනවා නම් රජයේ මාධ්‍ය නෑ රාජ්‍ය දීපල හැබැයි රජයේ මාධ්‍ය පැහැදිලිවම රජයේ මාධ්‍ය වලට අපේක්ෂකව අපි ගෙන්නන්නේ නෑ. එතුමා නිශ්චිත ලෙස කිව්වේ රාජ්‍ය දීපල පාවිච්චි කරනවද නැද්ද? ඒතකොට රජයේ මාධ්‍යත් රාජ්‍ය ඔබතුමාක නෑ කියලා. නෑ රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය දීපලක් නේද? ඔබතුමා කියනවා එතකොට දැන් අපේක්ෂකව ගේන්නේ නැහැ කියලා. මම කියන්නේ මෙතෙන් අපේක්ෂකව නෙවෙයි දේශපාලන පක්ෂනේ. ඒ විතරක් නෙවෙයි මම දැක්කනේ දැන් දවස් 3කට කලින් දායසිරි හිටියනේ මේ ITN එක උදේ 7ට. ඇයි ඉතින් එහෙමනම් අපි තව මම මේ කියන්නේ ආයතන වල නම් පුද්ගල නම් මෙතන නොමැති අය මෙහෙම කතාබහ නොකරන කරුණාකර මන්ත්‍රීතුමා කරුණාකරලා මාධ්‍ය ආයතන තියෙනවා රූපවාහිනී channel 24ක්. ඔක්කොම තියෙනවනේ. ලංකාවේ 24ක් තියෙනවා. ඉතින් 24න් රජයට තියෙන්නේ මාධ්‍ය දෙකක් තුනක් විතරයි. ඉතින් අනිත් ඔක්කොම තියෙන්නේ පෞද්ගලික මාධ්‍ය. ඒ බොහෝ ඒවායින් කරන්නේ ආණ්ඩුවට විරුද්ධව මත ඉදිරිපත් කිරීම. ඒ වෙලාවට රජයේ ඇමතිවරු ඇවිල්ලා ඒවට උත්තර දෙනවා. දැන් රජයේ ඇමතිවරයෙකුට මේ දවස්වල කියන්න බෑනේ මාධ්‍යට එන්න එපා කියලා. එහෙමනම් කියන්න පුළුවන් ජනාධිපතිතුමාත් කතා කරන්න ඕනේ නැහැ මාධ්‍යට. එහෙම නැත්නම් මා ජනාධිපතිතුමාගේ වැඩසටහන් තියන්න ඕනේ අපි කියන්නේ විපක්ෂයට ඉඩ දෙන්න කියලා. මැතිවරණය ගැන නෙමෙයි බොහෝ මාතෘකා තියෙන වෙනත් මාතෘකාවල්. මමත් උදේ 7ට ගිහිල්ලා කතා කරලා තිනවා. කතා කරලා තියෙන්නේ මගේ අමාත්‍යාංශේ කටුව. අපිට මැතිවරණයක් තියෙනවා කියලා ඒවනවත් අන්න පුළුවන් කමක් නැහැ. මම ඒක තමයි මම සරලව කිව්ව. ඊටත් වඩා සරල දෙයක් මම කිව්වනේ. දැන් මැතිවරණ වෙලාවට මම යනවා සමහරවල් රැස්වීමක් කතා කරන්න. ඒ යන්නේ හැබැයි ආණ්ඩුවේ වාහනයකින් යන්නේ. මම ඒක නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් ඊට වැඩිය බරපතල තත්ත්වයක් රට තුල තිබුණා. ඒ තත්ත්වය දැන් සම්පූර්ණ වෙනස් කරලා තියෙනවා. මැතිවරණ අපේක්ෂකයෝ. දැන් මං කිව්ව මගේ මැතිවරණ එතුමා කිව්ව නිසා මම පරණ දේවල් හුඟක් කියන්නේ නැහැ. අපි ඉල්ලුව මුල් කාලේ මැතිවරණ වල අපේක්ෂකයෝ ගිය ආණ්ඩුවේ වාහනවල. ඒවයි නිකන් නෙමෙයි බෝඩ් දාගෙන ගියේ. හොඳයි ඒත් එක්කම දැන් විපක්ෂයෙන් මතුවෙන මේ චෝදනාව මැතිවරණේ මේ සමතල ක්‍රීඩාංගණයක පැවතිය යුතු කියන කාරණේ පාලිත රංගේ බණ්ඩාර මහතා කිව්වා. මම දන්නේ කියන ඔය ක්‍රීඩාංගණය මොකද්ද කියලා සමතල ක්‍රීඩාංගණය කියන්නේ. මැතිවරණ කොමසාරිස්වරයාට ඔය කියන තත්ත්වයක් ඇති වෙලා නැහැ. එතුමා නියෝග නිකුත් කළා තියෙනවා. නියෝග නිකුත් කළා විතරක් නෙවෙයි දැන් මේ වෙනකොට මං කියන්නේ දැන් මගේ අමාත්‍යාංශයෙන් මට දැන් දෙන්න තියෙනවා දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙනවා සෙවිලි තහඩු විශාල ප්‍රමාණයක් බෙදලා දෙන්න. ඒ වගේම මේ නිවාස ගන්නවට ආධාර දෙන්න තියෙනවා. මම ඒක මේ කතා කරලා කිව්වා මේක බෙදෙන දවසක් දාගමු මේ ඡන්දේ නොමිනේෂන් දෙන්නත් ඉස්සෙල්ලා. එතකොටම මගේ අමාත්‍යාංශය කියපු දේ තමයි නෑ මැතිවරණ කොමසාරිස් ලියුම් වල තියෙනවා. එහෙම උත්සව පවත්වන්න එපා කියලා. මම ඒකට ගරු කරලා නිකන් හිටියා. දැන් පුත්තලම් ප්‍රදේශයේ අපිට මේ වගේ සහන සේවා වැඩසටහන් ගණනාවක් තියෙනවා. නමුත් අපි ඒක කරන්නේ නෑ. මේ දවස්වල මැතිවරණ කොමසාරිස් හැම රාජ්‍ය ආයතනයකටම නියෝග කරලා තියෙනවා වාහන දෙන්න එපා. සංචාරක නිවාස දෙන්න එපා. ප්‍රතිලාභ බෙදා දීමක් කරන්න එපා. සංවර්ධන වැඩත් විවෘත කිරීමට දේශපාලඥයන් ගෙන්නන්න එපා කියලා. එහෙම තත්ත්වයක් දැන් කරන්නේ ඒකට
දැන් ගිහලා නිලධාරියා ගිහලා පොම්මේ පුරවල ඉවරලා මැතිවරණයෙන් පස්සේ මේක දෙනවා කියලා ඉවරලා බලාපොරොත්තු දීලා නෑ මම හිතන්නේ ඒ තමුන්නාසේ උත්තර හැල්ලු කරන්න යන්න එපා ඔබතුමාලගේ ප්‍රදේශ ජනතාව. එහෙම ෆෝම් එකට රැවටෙන ජනතාව හැල්ලු කිරීමක් නෙමෙයි. එහෙම නෑ මම කියන්නේ මේ ඔබතුමාලගේ ක්‍රියාකලාපයේ විවිධ කිරීමක් අපි දැයට කිරුල වැඩසටහන ගන්න සුදේ. ඉතින් හරි දැන් ඔය තනිකරව තමුන්නාසේලා පැත්ත නෙවෙයි කියන්නේ. අපි ගිහම මධ්‍යම පළාතේ මොකද්ද දෙන ෆෝම් එක? කියන්නේ එහෙම මොකද්ද දෙන ෆෝම් එක මේ දැන් නුවර දෙනවද නුවර එළිය දෙනවද මාතලේ දෙනවද උළු ෆෝම් එකක් දෙනවද ඔය කියන්නේ කරාබු නැටි පැල දෙනවා කියලා දෙනවා හරිද නෑ මං කියන්නේ දෙනේව ගත්තම ගිහලා බලන්නකෝ හරිද හරිද බුලත් පැල දෙනවා කියලා කියනවා මේ ඔබට වහපු නිසා මං කියන්නේ අනිත් පළාත් හරි කියන්නේ නෑ අනිත් පළාත් වලත් එක පැත්තකින් නිවාස ආධාර ෆෝම් පුරවගෙන යනවා ඒක ඉතින් බහුලයි මේ වෙලාවේ නුවර එළියයි මාතලේ වැඩිපුරම නුවර ටිකක් අඩුයි වගේ මං දැක්කේ ඊට පස්සේ ඒ වගේම ඔය අර සුළු අපනයන භෝග පැල තියෙන්නේ ඒ පැල තවාන් ගාවට අරන් ගිහලා මෙන්න ඔයාට පැල 10 මෙන්න පැල 10 හැබැයි ඡන්දෙන් පස්සේ තමයි ගෙනියන්න වෙන්නේ කියලා කියනවා. ඒතකොට මං කියන්නේ ඒ පළාතට තිබෙන ජනතාවගේ අර දිනාගත හැකි මම හිතන්නේ එහෙම ජනතාව දිනා ගන්න පුළුවන් කියලා අපි ඒක විශ්වාස කරන්නේ නැහැ. මම ඒක පස්සේ මගේ අවස්ථාවේදී කියන්න. නමුත් එහෙම ඒවා ක්‍රියාත්මක වෙනවා ඒ පළාතට ඔබතුමා ආපු නිසා. නෑ ඔබතුමා ඔය කියන එක මේ මං කියන්නේ මේ විදිහට අපි කල්පනා කරලා බලන්න. ගම්මිරිස් පැලයකට මිනිස්සේ පක්ෂයක් වෙනස් කරලා ඡන්ද දෙනවා කියලා හිතනවාද? මේක පැහැදිලි වටා ඔබේ උත්සාහය අභිනන්දනය. ඔබේ උත්සාහය මම කියන්නේ. ඕක ජනතාව වෙනස් වෙනවද නැද්ද කියන එක නෙමෙයි මම කියන්නේ. අඳු කරලා වැඩි කරන්නේ. අපි පොල් පැල බෙදෙන එකයි අපි මේ අහුලත් පැල බෙදෙන එකයි හැමදාම කරනවා. තමුන්ස් දන්නවා. ඒක තමයි ওই විදිහට කිව්වොත් අපි රටේ සම්වර්ධනය නවත්තන්න ඕනේ. දැන් ඒක ඔය ඡන්ද දින පළාත්වලනේ අපේ පළාත්වලත් කරනවා. ඒ හැබැයි අපි දේශපාලඥයෝ මෙතෙක් කල් යන්නෙත් නෑ ඔය කියන ඒවා බෙදාගෙන යනවා නිකම්ම නිලධාරි. ඒ නිසා තමයි රටේ මේ බොහෝ නිෂ්පාදන වැඩි වෙලා තියෙන්නේ. අපි එහෙමනම් ඔය විදිහට කියාවි සහන අපි සමෘද්ධිය බෙදනවා, අපි පොහොර සහන ආධාරය බෙදනවා, පාසල් ළමයින්ට නිල ඇඳුම බෙදනවා, ඊළඟට දුප්පත් පාසල් තෝරාගත්තු පාසල් වලට ආහාර වේලක් දෙනවා. ඉතින් ඒවත් නවත්තන්න කියාතු. ඉතින් ඒවත් දෙනවනේ එහෙමනම්. ඒකත් කියයි ඔව් ළමයින්ට නිල ඇඳුම් දීලා මේ ඡන්දේ හරව ගන්න බලනවා කියලා. ඉතින් මේක ඕන විදියකට අර්ථ නිරූපණය කරන්න පුළුවන්. නමුත් සාපේක්ෂව බලනකොට මේ වන විට ඡන්දය සාධාරණව තියන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා තියෙනවා. දැන් මුල් කාලේ තිබුණේ ඡන්ද පෙට්ටි පුරවන එකනේ. හොර ඡන්ද දාන එක. අද හොර ඡන්ද දාන එක ගැන කතා වෙනවද? ඒ තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙලානේ. වෙනදා පෝලිං බූත් එකෙන් ගහලා එලවනවා. අපේ ආණ්ඩු කාලෙත් වුණා. මේ ආණ්ඩු කාලෙත් වුණා මම නැතේ කියන්නේ නැහැ. දැන් බයම් මැතිවරණෙම ඉස්සර තමුන්නාන්සේට මතකද මේ වගේ සිද්ධීන් වාර්තා වුණා. පෝලිං බූත් එකේ ගහලා එලවනවා. ගිහලා ඡන්ද පෙට්ටියට ඡන්ද පුරවනවා. දැන් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. දැන් සැලකිය යුතු මට්ටමට පාලනයක් කරලා තියෙන. දැන් ඔබතුමා මං කියන්නේ ඔන්න ඔය 1998 පළාත් සභා මැතිවරණයේදී මේම හොර ඡන්ද දැම්මාය පෝලිං බූත් වල ගහලා එලෙව්වාය පෙට්ටි පිරෙව්වාය කියලා කියනකොට එදා ඔබතුමාලා ඇවිල්ලා කිව්වේ නෑ එහෙම උනේ නෑ නිදාස් සාධාරණ මැතිවරණ කියලා එදා කිව්වා. මං කියන්නේ මේ කියන්නේ අද කියනවා තායි කවදාරි කියද්ද නෑ ඔය එහෙම තමයි. කියන්නේ මේ වගේ සිද්ධීන් වාර්තා වුණා. කාන්තාවන් ඇඳුම් ගැලෙව්වේ නෑ මෙහෙළුවෙන් ඇවිද්දෙන්නේ නෑ. හරි ඔක්කොම වාර්තා වුණානේ. දැන් අද ඒ වගේ තත්ත්වයක් නෑනේ. අද ඒව ස්වාධීනව සිද්ධ වෙනවා. ඒක නිසා මම පැහැදිලිව කිව්ව මට දැන් මේ දෙන්නගේම කතාවලට මට තම තුන් දෙනෙක් කතාවලට විතර මට උත්තර දෙන්න අවස්ථාව දෙන්න මම තුමාට කරුණා කරලා දැන් හොඳයි. එතුමේ අවස්ථාව දෙන්න ඔබතුමාට. ඔබතුමාට නිදහස් කාලය අවශ්‍ය නම් නිදහස් කාලය දෙන්නටත් ඔව් ඒක තමයි මට දැන් නිදහස් කාලය දෙන්න මොන හොඳයි අපි විනාඩි 2ක නිදහස් කාලය ලබා දෙනවා ගරුව අමාත්‍යතුමාට. විනාඩි 2ක නිදහස් කාලය දැන් ආරම්භ වෙනවා. මේ කට්ටිය කතා කරේ අදාළ මාතෘකාවට වැඩිය වෙනත් දේවල් ඉතින් කවුරුත් අන්තිමට වට දෙකේම කැරකිලා ආවේ අර මැක්කාගෙන ආය වගේ මේ රතු බස් ගොඩල්ලට ඇවිල්ලා නැවතුනේ. මම ඒක සම්බන්ධව කෙටිම උත්තරය දෙන්නේ රජයක් විදියට ඒ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් තියෙනවා. ඒ පරීක්ෂණයෙන් වැරදිකාරය වෙන්නේ මොන පුද්ගලයාද? ඒ පරීක්ෂණේ තියෙන අපි පරීක්ෂණේ මේ නිදහස් කාලේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවායි කියන එක මම ඊටමත් වගේ කීමෙන් රජයේ විදියට කියනවා රතු බස් ගොඩල්ලේ සිද්ධියේ විපදටපත් වුණු ජනතාව වෙනුවෙන් අපි කනගාටු වෙනවා. ඒ වගේ මේම ජනතාවට වන්දි ලබා දීම සිද්ධ කරනවා. ඒ තරක් නෙවෙයි ඒ සිද්ධියට කවුරු හරි නිලධාරියෙක් වග කියන්න ඕන නම් ඒ වගකිය යුතු නිලධාරියට දඬුවම් ලබා දීමක් සිදු කරනවායි කියන එක පැහැදිලිව සඳහන් කරනවා. ඒ වගේම මේ മന്ത്രിතුමාලා දෙන්නම කියපු තව කාරණා තමයි දැන් මේ අපි වරායවල් හැදුවා. ඒවා වැඩක් නැහැ. ගුවන් තොටුපළවල් හැදුවා වැඩක් නැහැ. ඒවා තමයි කියන්නේ. මං හිතන්නේ මේ කාලේ මේ රජ කාලේ මෙතුමල්ලා වගේ කට්ටිය හිටියනම් පරාක්‍රම සමුද්‍රය හැදෙන්නේ නැහැ. එහෙම ඒක හැදුණු කාලේ එක සැරේටම කුඹුරු ටික සරු වෙලා ආවේ නැහැ. මහවැලි ව්‍යාපාරේ හැදෙනකොට අපි ඔය වගේ විරෝධතා තිව්වනම් ඔය වගේ කියන්න ගත්තා නම් මහවැලි ව්‍යාපාරය හැදිලා අවුරුදු ගණනාවකට පස්සේ තමයි ඒකේ ප්‍රතිඵල ලබා ගන්න. ඒ වගේ මේ ගුවන් තොටුපළ මේ වරායත් මේක එක්සත් ජාතික පක්ෂ කතා කිරීම පිළිබඳව මම කනගාටු වෙනවා. එක්සත් ජාතික පක්ෂ මේ දෙකම හදන්න තීන්දුව කරලා තිබුණා. නමුත් ඔවුන්ට සල්ලි තිබුණේ නැහැ. උනන්දුවත් මේ කරගන්න බැරි කමක් තිබුණේ.
ඒ වෙලාවේ මම දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් අපිවත් කැඳවලා කිව්වා මේක කරන්න ඕනේ මේක හොඳ යෝජනාවක්. දැන් අද මේ කතා කරනවා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ දෙකම හැදුවා. වරාය හැදුවා, ගුවන් තොටුපළ හැදුවා. මේ දෙකෙන් මම කියනවා අනාගතයේදී මේ රට දියුණු කරන්න මේ දෙකෙන් තමයි මේ රට දියුණු කරන්න ප්‍රධාන සල්ලි උත්පාදනය කරන මාර්ග බවට පත් වෙන්නේ. දැන් නිදහස් බදු අඩු කිරීම ඒ වගේ දේවල් කරන ලෝකයේ අලුත් ගුවන් තොටුපළවල් හැදුවම බදු අඩු කරලා මේ ආකර්ශනීය සේවාවන් ලබා දෙනවා. ඊට පස්සේ තමයි මේ පසුකාලීනව ඒක ආදායම් උල්පතක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි හැමදාම ඉතින් කියපු දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය නෑ. මේ මැතිවරණ සාධාරණ නෑ. ඔබතුමාගේ නිදහස් කාලේ නිමවට පත් වෙනවා. ප්‍රචණ්ඩකාරී නෑ. මේ වගේ බොහෝ දේවල් කිව්වා. නමුත් මේ දැන් මේකෙන් පරාදේ බාර ගන්න එකනේ මේ කියන්නේ. මේ දෙන්නම දැන් කතා කරන්නේ පරාදේ බාරගෙන ඉවරයි. ආණ්ඩුව මේ නිදහස් පිටියේ සෙල්ලම් කරනවා. ඒ නිසා මම පැහැදිලිවම කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානෙට දැන් මැතිවරණයකට අපි ගිහිල්ලා තියෙනවා. ඔය කියන තරම් දූෂණ තියෙනවනම්, ඔය කියන තරම් වංචා තියෙනවනම්, ඔය කියන තරම් වැරදි තියෙනවනම් මේ රටේ ජනතාව තීන්දුවක් ගනීවි. ඒ තීන්දුව තමයි මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම. හරි. නමුත් මට විශ්වාසයක් තියෙනවා මේ පළාත්වල ජනතාව කිසිසේත් ජනාධිපතිතුමා මේ කරන කාර්යයට අකුල් හෙලන්නේ නැහැ. ඒකට සහයෝගය ලබා දෙනවා. මේ රටේ ත්‍රස්තවාදය නැති කළා, මේ රටේ යුදබිය නැති කළා, සාමය උදා කරා වගේම මේ රට දියුණු කරන්න පුළුවන් නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයයි කියන විශ්වාසය තමයි රට තුල ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා මේ මැතිවරණය අනිවාර්යයෙන්ම බලය ලබා දෙනවා. ඔබතුමා කිව්වා බොහොම සුමට සුන්දර මැතිවරණ පැවැත්වුවේ නීති අනුකූලව කියලා. දයානන්ද දිසානායක මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් වැඩ කටයුතු කරේ. එතුමා මොකද මැතිවරණ අවසන් කළා කිව්වේ? මට ආතතිය ඇති වුණා කියලා. එතකොට මේ සුන්දර සුමට මැතිවරණ තිබ්බ නීති අනුකූල මැතිවරණයක් තිබ්බ හින්දාද දයානන්ද දිසානායක මොන මැතිවරණ කියන්නේ ඔබතුමා කියන්නේ? ජනාධිපතිවරණ කිව්වේ. නෑ ජනාධිපතිවරණේ. ඔබතුමාට මැතිවරණ අමතක කළාද? නෑ ඉතින් කොයි මැතිවරණ ගැනද නොකියුවේ කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. අයියෝ එතුමා කියපු කාරණේ අදාළ නෑ. එතුමා පැතිවරණයකට කියන කතාවයි මම කියන්නේ. මැතිවරණ ඉවර වෙලා එතුමා ඔබතුමාලා විපක්ෂ නායකතුමාම කියවන සාධාරණයි මැතිවරණ කියලා. එතුමාට වැඩි හොඳයි. දැන් අපි ඔබතුමාට සුබ පතනවා. මේ මොකද ඔබතුමායි ළඟට ඇවිල්ලා දන ගහලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබතුමාට මේ ආපහු අවස්ථාව ලබා දීම පිළිබඳ නැත්නම් එක්සත් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට පින් සිද්ධ වෙන්න හිටව මන්ත්‍රීතුමාට පින් සිද්ධ වෙන්න අද මෙතුමන්ලට එක්සත් ජාතික පක්ෂයේ නැවත තැනක් ලැබිලා තියෙන ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. ඉතින් අපි මේ ඔබතුමා මේ කටයුතු කරගෙන යන්න. හැබැයි අපි පැහැදිලිව සඳහන් කරන්න කැමති තවත් විනාඩි දෙකක කාලයක් තියෙනවා ඔබතුමාට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍යයට දැවැන්ත සම්වර්ධනයක් වෙනවා. මේ සම්වර්ධනය පිළිබඳව අද කතා වෙනවා මදි. දැන් මොකද මේ වෙලාවේ යුද්ධ පිළිබඳව වාර්තා නැහැ. ඒ වගේම අනිකුත් වාර්තා අඩු. එතකොට මේ පොඩි අඩුපාඩු පිළිබඳව තමයි වැඩියෙන් කතා වෙන්නේ. වෙනදා කතා වෙන්නේ ප්‍රවෘත්ති දැම්මම පළවෙනි ප්‍රවෘත්තියේ තියෙන බෝම්බපත් වුණා. හමුදාය මෙච්චර මැරුණා. අහිංසක මිනිස්සු මෙච්චර මැරුණා. කොටි මෙච්චර මැරුණා. ඒව තමයි කතා වුනේ. අද ඒ වගේ ප්‍රවෘත්ති නැහැ. ඒ නිසා අද පොඩි දේවල් රජයේ තියෙන සුළු අඩුපාඩුවක් තියෙනවා නම් ඒක අල්ලගෙන උලුප්ප ගෙනියන එක තමයි මාධ්‍යවලත් වැඩ පිළිවෙල ඔබතුමා හිතන්නේ ඒ වගේම විරුද්ධ පක්ෂෙත් ඔබතුමා හිතන්නේ වැලිවේරියේ 3 දෙනෙක් ඝාතනය කරලා විශාල පිරිනක තුවාල කිරීම ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මේක තුල ඔබතුමා එකම කාරණයක් මතු කරමින් කතා කරන අපි කරනවා ප්‍රශ්න ඇහුවේ අයියෝ මන්ත්‍රීතුමා මම මේ කියන්නේ ඒ කාරණේ සම්බන්ධව නෙවෙයි. ඒ කාරණේ සුළු සිදුවීම් නොකොට වාර්තා කරනවා. නෑ මේක විතරක් නෙවෙයි. අයියෝ මේක විතරක් නෙවෙයි. පට්ටපල් බොරු කොච්චර වාර්තා කරලා තියෙනවද? පට්ටපල් බොරු ඕනතරම් මේ මාධ්‍යවල. කියන එකක් මොන මාධ්‍යද මොකද්ද කියලා. කොහොම කියන්නේ අපි මාධ්‍යවල නම් කතා කර අපි කරුණා කළා ඔබතුමා මාතෘකාව කියලා රැඳීම කතා කරා. කිව්වා නම් මන්ත්‍රීතුමා අපිට එතුමාට මාතෘකාව තුල රැඳීන කෝටි ගණන් වංචා කර. ඕකද කවුද මොකද්ද ඕනතරම් කිව්වා. කතා කරමු මාතෘකාව තුල කතා කරමු. තැන් වලට ඇවිල්ලා ඕනතරම් කිව්වා තමුන්නාසලා මන්ත්‍රීවරු. එකක් ඔප්පු කරගන්න බැරි වේවා. නිකන් මෙතන ඇවිල්ලා කතා කරලා යනවා ජනතාවට. විනාඩියක කාලයක් තියෙනවා ඔබතුමාට. තොරතුරක් නැහැ. ඒ නිසා මම පැහැදිලිව සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි මේ රාජ්‍ය යටතේ විශාල සම්වර්ධන වැඩපිළිවෙලක් අද සිද්ධ වෙනවා. අපි විදේශ ණය ගන්නවා. විදේශ ණය ගන්නේ සම්වර්ධන වැඩවලට. නැතෝ මේ කන්න බොන්න නෙමෙයි. පහුගිය කාලයක් තිබුණා ඇමරිකන් පිටි ණයට ගෙන ආපු කාලයක්. දැන් අපි ඒව සම්පූර්ණ බදු වැඩි කළා. මේ රටේ සහල් නිෂ්පාදනය වැඩි කළා. ගොවියා ශක්තිමත් කළා. දීවරයා ශක්තිමත් කළා. මේ රටේ නිෂ්පාදනය කරන ග්‍රාමීය මට්ටමේ තිබුණු කුඩා කර්මාන්ත අවසන් කරපු ජනතාව ශක්තිමත් කළා. රට ඉස්සරහට යන ගමන පිළිබඳව මේ පළාත්වල ජනතාවගේ විශ්වාසයක් තියෙන නිසා මම පැහැදිලිව කියනවා මේ ජනතාව සියලුම දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාර්තාගත ජයග්‍රහණයක් මේ වතාවේ ලබා දෙනවා. විරුද්ධ පක්ෂයට එක මැතිවරණ කොට්ටාසයක්
තමුන්නාසලට ජයග්‍රහණය කරන්න බැරි වෙනවයි කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හොඳයි අප දෙවන වටය සම්පූර්ණ කරා මේ අවස්ථාවේදී දෙවන වටයෙන් පසු අප අවසාන වටයට යමු වන්නේ අවසාන වටයේදී සංක්ෂිප්ත කරමින් මාතෘකාව තුල Tamanගේ මතය ගොඩනගන්නට අප මේ සියලුම දේශපාලන නියෝජිතයන්ට ආරාධනා කරමින් කෙටි විරාමයක් ලබා ගන්නවා. බලය දේශපාලන සංවාදයේ හද දවසේ අපේ මාතෘකාව කඩින් කඩ පැවැත්වෙන මැතිවරණ මාතෘකාව තුල රැඳී ඉඳමින් කතා කරන්නට ආරාධනා කරමින් අපි තුන්වන අවසන් වටේ ආරම්භ කරන්නයි සූදානම්. අවසන් වටේ පළමු අවස්ථාව අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට මන්ත්‍රීතුමනි අමාත්‍යතුමන්ගෙන්ම චෝදනාවක් ආවා. ඔබතුමන්ලා මේ කතා බහ කරන්නේ පරාජය බාර අරගෙන ඉදිරි පළාත් සභා මැතිවරණය කියන කාරණේ අපි එතනින් පටන් අරගෙන කතා බහ කරමු. ඒකට ඉතින් කලින් ගරු එමුතුමා කිව්වා මේ කිසිවක් ඔප්පු කරගන්න බැරුණා කියලා කියනෝනේ. හෙජින් ගනුදෙනුව අජිත් කුමාර් කබ්‍රාල් මැතිතුමා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයෙන් සම්මත කරලා කැබිනට් පත්‍රිකා සහ සියල්ල සහිත කෝටි 8,000ක පාඩුව තියෙනවා. වාර්තාත් එක්ක. කරුණා කරලා අපි මේ නම් ගම් කතා නොකර කතා බහ. මම හිතා වගේ කීමෙන් කියන්නේ. ඔබතුමාට මාගාව කැබිනට් පත්‍රිකාවක් තියෙනවා. කැබිනට් මණ්ඩලයේ තීරණයක් තියෙනවා. අජිත් කුමාර් කබ්‍රාල් ඇවිල්ලා මේ කැබිනට් මණ්ඩලයේ දීපු ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. තව මොකද්ද ඒකේ හංගන්න දේවල් නැහැ. ඊට පස්සේ චෙලිනා එකට අක්කර 19 රූට් දෙකක් දෙන එක කැබිනට් පත්‍රිකාව තිබෙනවා. ඊට පස්සේ අපේ රට ඉතා වටිනා ඉඩම් තව ගනුදෙනු වල කැබිනට් පත්‍රිකා තිබෙනවා. ඒ වගේම ඉන්දියන් සමාගමට දීපු මෙතන ඉඩම ගැන ගනුදෙනු ඔක්කොම තිබෙනවා. කාටද කියන්නේ? අධිකරණයට කියන්නද? වංචා දූෂණ විමර්ශන කොමිසම සභාවට කියන්නද? දෙකම තමුන්නාසලද? වංචා දූෂණ විමර්ශන කොමිසම සභාවේ ලොක්කපත් කරන්නේ ජනාධිපතිවරයා. තව මොකද්ද? අර එක ඇමතිවරයෙකුට විරුද්ධ වංචා දූෂණ විමර්ශන කොමිසම සභාවේ සාක්ෂි ගෙන්න කැඳෙව්වා. පහුවදා යන දවසේට තුමාට සර්පෙක් කෑවා. සර්පෙක් කාලා එයා හොස්පිටල් ගත වුණා. සර්පෙක් හොඳ නැහැ කාලා තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා වංචා දූෂණ විමර්ශන කොමිසම සභාව තියෙන මාරු කරා. කාටද ඔප්පු කරන්න කියන්නේ? දැන් හොරකම් කරනවා විතරක් නෙවෙයි. ඒ හොරකම් වලට විරුද්ධව ක්‍රියාත්මක කරන්න තියෙන සියලු ආයතන දපන කරලා තිබෙනවා. අධිකරණයේද වංචා දූෂණ විමර්ශන කොමිසම සභාව සියලු ජනාධිපතිවරයාගේ හස්තය යටතේ නැති කරලා තිබෙනවා. විමර්ශන ඉදර කණ්ඩායම වහුනියට එරිය. තව මොනවද ඔප්පු කරන්න කියන්නේ? ඒ නිසා ඒක තමයි ඇත්ත කතාව. ඊළඟ තමයි මැතිවරණ පිළිබඳ. දැන් මේමයි තියෙන්නේ. ඒක විශේෂයෙන් අපි හිතනවා ආණ්ඩුවට එරෙහිව වර්ධනය වී තිබෙන මතවාදයට සාපේක්ෂව එය ප්‍රබල මතයක් බවට පත් කිරීම සඳහා අපි අසමත් වෙලා තිබෙනවා. ඒ අඩුවක් බාරගන්න. ඒක පිළිබඳ කිසි වාදයක් නැහැ. හැබැයි ජනතාවගෙන චෝදනාවක් තිබෙනවා මේ ආණ්ඩුව කරන ඒවාට එරෙහිව හාමුදුරන් වහන්සේත් මම හිතන්නේ UMP මෙන්න තිලක් කරලා කිව්ව එක්සත් ජාතික පක්ෂය මේවට එරෙහිව විපක්ෂ ප්‍රාණවත් නැහැ කියලා. දේශපාලන පක්ෂයකට අපේ පැත්තෙන් අපි උපරිම දේ කරමින් ඉන්නවා. අපි හිතනවා නමුත් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා හෝ ආපසු හැරවීම සඳහා හෝ ඒ සටන ඒ බලය ප්‍රමාණවත් වෙලා නැහැ. ඔබතුමන්ලා උපරිම දේ කළත් ජනතාව ඔබතුමන්ලා සමග නැතිනම් ඔබතුමන්ලා පරාදයි. ඒක තමයි මම කියන්න හදන්නේ ජනතාවට. ඒ නිසා ජනතාවට තමන්ගේ දේ දේශපාලන ව්‍යාපාර වලට පවරලා නතර වෙන්න එපා. ඔවුන් හිතනවා පෝරසානාදාර කප්පාදු කරන ජනත පක්ෂ මොනවා හරි කරන්න ඕන කියලා. ඔවුන් හිතනවා වැලිවේරි සිද්ධියට පක්ෂ මොනවා හරි කරන්න ඕන කියලා. ඔවුන් හිතනවා ඉඩම් කුණු කොල්ලට දෙන්න පක්ෂ මොනවා හරි කරන්න ඕන කියලා. ඔවුන් හිතනවා සිරානි බණ්ඩාරනායක මැතිතුමිය එළවා දාමිනකොට පක්ෂ මොනවා හරි කරන්න ඕන කියලා. ඔවුන් හිතනවා සරත් පොන්සේක මැතිතුමා හිරේ දානකොට පක්ෂ මොනවා හරි කරන්න ඕන කියලා. ඔවුන් හිතනවා ප්‍රාදේශ සභා සභාපතිවරු ස්ත්‍රීන් දූෂණය කරනකොට හොරකම් කරනකොට මරකම් කරනකොට ත්‍රාඩකම් කරනකොට පක්ෂ මොනවා හරි කරන්න ඕන කියලා. ඔවුන් හිතනවා අපේ රටේ ඉඩම් බහුජාතික සමාගම් වලට පවරනකොට පක්ෂ මොනවා හරි කරන්න ඕන කියලා. ඔවුන් හිතනවා දීවර ජනයාගේ සානාධාරය කප්පාදු කරනකොට පක්ෂ මොනවා හරි කරන්න ඕන. ඔව්. පක්ෂත් යමක් කළ යුතුයි. ජනතාවත් යමක් කළ යුතුයි. එය දේශපාලන පක්ෂ ඒවා පවරාගත්තු කොන්ත්‍රාත්කරුවන් නෙවෙයි. දේශපාලන ව්‍යාපාරවලට ඒ සඳහා වූ ජනතාවගේ සහාය ඒකාබද්ධ වීමක් අවශ්‍යයි. අපි මෙවර පළාත් සභා මැතිවරණ පැවැත්වෙන පළාත්වල ජනතාවට අප කියන්නේ. දැන් ගරු එමතුමාම කිව්වා. ඔබගේ ඡන්දය ඔබ ලබා දෙන්නේ ඔබගේ ළඟම ඉන්න අපේක්ෂකයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෑම පාර්සලයක් දුන්නට අරක්කු විදුරක් දුන්නට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඩමේ ඔප්පුව ලබා ගැනීමට හෝ වෙනත් දරුවා පාසල් දමා ගැනීමට හෝ රැකියාවක් ලබා ගැනීමට හෝ වෙන්න පුළුවන්.
හැබැයි තම තමන්ගේ පරමාර්ථයන් අනුව පුද්ගලික පරමාර්ථයන් අනුව ලබා දෙන ඡන්දය ආණ්ඩුව අර්ථකථනය කරන්නේ තමන් කරමින් තිබෙන ඉතාමත් නරක ක්‍රියාමාර්ග අනුමත කරා කියන එක තමයි දෙන්නේ. නිසා ඔබගේ ඡන්දය විනාශ වමනාවන් සඳහා පාවිච්චි කරාට ආණ්ඩුව අර්ථකථනය කරමින් තිබෙන්නේ මේ කරමින් තියෙන ක්‍රියාමාර්ග සියල්ල අනුමත කරනවා අය කියලා. නිසා ඔබට වගකීමක් තිබෙනවා. මේ මැතිවරණයේදී මේ ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ක්‍රියාමාර්ගවලට විරුද්ධත්ව ප්‍රකාශයට පත් කරන්න. හොඳයි. අවසන් කරන්න. රැකියාව ගැන හෝ දරුවගේ පාසල ගැන හෝ ගමේ පාර ගැන හෝ ලයිට් කණුව ගැන හෝ ගැන නෙවෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, රටේ ඉඩම් පිළිබඳව, රටේ මූලික අයිතිවාසිකම් පිළිබඳව, රට බෙදීම දක්වා උතුරු යුද්ධෙන් පසු ගමන් කරලා තියෙන දිශානතිය පිළිබඳව, රටේ මහා වටිනා සම්පත් ටික ඉන්දියාවට ලබා දීම පිළිබඳව, චීනයට මහා වටිනා සම්පත් ලබා දීම පිළිබඳව, රටේ මේ රටේ ජනතාවට අයිති ඉඩම් බහුජාතික කොම්පැනි වලට අක්කර දහස් ගණන් දීලා තිබෙනවා. අක්කර 5000 දීලා තියෙන සෝමවති චෛත්‍ය ගාව ඇමරිකන් ඩෝල් සමාගමට. ඩෝල් කාලය අවසానයි ගරු මන්ත්‍රීතුමා. පළවෑර පරිසර විනාශ කරපු සමාගම. අවසන් කරන්න. අන්නේ සමාගමට මහා පරිමාණ කොම්පැනි වලට අපේ රට ඉඩම් දීලා අපේ රටේ සම්පත් දීලා ගෙන යන මේ ව්‍යායාමයට විරුද්ධත්ව ප්‍රකාශ කරන්න. ඒවා දේශපාලන පක්ෂවල විතරක් බලාපොරොත්තු වෙන්න එපා. ඒවා ජනතාව ඔබටත් වගකීමක් තිබෙනවා. ඔබෙත් වගකීම තමයි මේ ක්‍රියාමාර්ග වලට එරෙහි වෙනවන. නිකන් තන තන විවේචනය කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. තමන්ගේ ඡන්දේ මේට එරෙහිව පාවිච්චි කරන්න කියලා ඉල්ලීම මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා. හොඳයි, බොහොම ස්තුතියි. අවසාන වටේ පළමු අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත්තේ. අවසාන වටේ ඊළඟ අවස්ථාව ජාතික හෙළ උරුමය අතුරේ රතන හිමියන්ට අපේ හැමදෙරුණේ අවසරයි. කෙටියෙන් අවසාන ලබා ගමු. කෙටියෙන් කියනවා නම් දැන් මේ පවත්වන මැතිවරණ රැල්ලක් පවත්වනවා කියලා කියනවා. මැතිවරණ රැල්ලක් පවත්වනවා. මේ මැතිවරණ ක්‍රියාදාමය තුල ඉතා පැහැදිලිවම ජනමතයේදී මේක ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර තත්ත්වයක් මේකේ තියෙන බව අපි පිළිගන්නවා. හැබැයි මේකෙදි කිසිම විපක්ෂයකට පුළුවන්කමක් ලැබිලා නැහැ. ප්‍රධාන විපක්ෂයට හෝ කුඩා පක්ෂවලට හෝ අපට හෝ ආණ්ඩු පක්ෂින අපට හෝ මේ ව්‍යුහයේ වෙනසක් ඇති කරන්න ඕන. ඒක තමයි අපේ ප්‍රධාන ස්ථාවරය. කොහොමද ව්‍යුහයේ වෙනසක් ඇති කරන්නේ? මේ මැතිවරණ හතරක්, ජනාධිපතිවරණය, පළාත් සභා මැතිවරණය, ප්‍රාදේශ සභා මැතිවරණය, මහ මැතිවරණය. මේ මැතිවරණ හතර එක අවුරුද්දක පැවැත්වීමේ හෝ මැතිවරණ පළාත් සභා අහෝසි කොට ජනතාවට බලය ලැබෙන පරිපාලන විමධ්‍යගත වන දිස්ත්‍රික් සභා හෝ වෙන ව්‍යාපෘතියකට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ජනමතයක් ඇති කරගන්න ඕන කාලය දැවිලා තියෙනවා. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමයේ බලතල විධායක ජනාධිපති අහෝසි කිරීම ගැන කතා කරනවා. අපි පෙනී හිටින අහෝසි කිරීමනේ බලතල යම් ආකාරයක සංශෝධනය කිරීම. ඒ සම්බන්ධ කතිකාවතකට සමාජය ආයතුව තියෙනවා. අන්නේ කතිකාවත සමාජගත කිරීමෙන් පමණයි මේක වෙනස් කරන්න පුළුවන්. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවට හරිෂෝක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාවයි කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔය සිද්ධිය ওই විදිහටම සිද්ධ වෙනවා. හේතුව තමයි මේ සංදර්භයේ මේ හදපු නීති රාමුව ඇතුලේ බලයට පත්වන ඕනෑම පාලකයෙක් කල්පනා කරන්නේ තමන්ගේ බලය පවත්වා ගැනීම ගැන. ඒක සාධාරණ කෙනෙකුට වැඩිය මම කැමති පෘථග්ජන බෞද්ධ වචනෙන් කියන. බලය පිළිබඳ හිතන පෘථග්ජනයාගේ ස්වභාවය. ඉතින් ඒ ස්වභාවය අපි හිතනවා නම් මේ ලෝකෝත්තරවාදී පුජ්‍යලයක් විදිහට කරනවා කියලා එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. ඒ හන්ද මේ ආණ්ඩුව මේ නීති රාමුව ඇතුලේ තමන්ගේ ක්‍රීඩාව ඉතා හොඳින් කරලා තමන්ගේ බලය ශක්තිමත් කරගන්නවා. හැබැයි අර මේ කවුද අපේ එක්සත් ජාතික පක්ෂයේ ලේකම්තුමා කිව්වා වගේ මේක පාරාවලල්ලක් කරන්න පුළුවන් නම් කරන්න. අපි කියන්නේ දැන් තියෙන තත්ත්වෙනු කරන්න බෑ. මේ මැතිවරණ වලින් ඒ කාර්යය සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි හිතනවා මේ මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන්ම සංශෝධන වීමේ දිශාවකට අපි ගමන් කරන්න ඕන. විධායක දැන් ලබන අවුරුද්දේ විධායක ජනාධිපති ක්‍රමය හෝ 2014 අගහරියේ විධායක ජනාධිපති ධුරය පිළිබඳ ඊළඟ ඡන්දෙත් එනවා. ඔබතුමන්ලා කිව්වා වගේ දැන් දකුණේ පළාත් සභාව සහ තවත් පළාත් සභා මැතිවරණ රාමුවක් යනවා. ඉතින් ඒක වළක්වීමට ඒක නීති අනුකූලයි. ඒකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරට කොච්චර වෙන්නත් අපි වැඩක් නැහැ. එතුමා මේ රාමුව තුල මම හිතන හැටියට කුමන පක්ෂේ කවුරු හිටියත් මේ රාමුව පාවිච්චි කරන්න මේ විදිහට. ඒ නිසා මේ ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා යම්කිසි සංවාදයක් ආරම්භ කරන්න ඕන කියලා. මම ඇත්ත වශයෙන්ම මේ සංවාදයට ආවේ එවැනි සාකච්ඡාවක් වෙයි කියලා. ඉතින් මැතිවරණ ක්‍රමය ගැන කිව්වා මට හරියට මාතෘකාවත් මාරු කරලා කිව්වේ කලින් කියපු එකනේ දැන් කිව්වේ. ඉතින් මම කල්පනා කරා මෙතෙන්ට ඇවිල්ලා මම හරි අමාරුවක වැටුනේ ආණ්ඩුවේ කාරණා ගැනත් මේ කියන්න ඕන. ආණ්ඩුව තුලත් ඉන්නවා. ආණ්ඩුව තුල විවේචනයක් සහිතව අපි ඉන්නේ ඇත්ත. ආණ්ඩුව විවේචනය කරන්න ඕන දන අපි විවේචනය කරනවා. නමුත් අපි කවුරුත් රට ගැන හිතන්න ඕන. මේ මැතිවරණ ක්‍රමේ මේ යන විදිය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රමයක්. මේක ඇතුලේ රටේ සංවර්ධනයට අවධානයක් යොමු වෙන්නේ නැහැ. මේක ඇතුලේ එකම විකාරයක්. මුළු අවුරුද්ද පුරාම මැතිවරණ. මේක මහා පිස්සුවක්.
කන මේ ක්‍රමය වෙනස් කරන්න කියලා ඒ ක්‍රමය තුලනේ ඔබ වහන්සේලා රැඳී සිටින්නේ. ඒ ක්‍රමය තියෙන ක්‍රමය ගන්න බැරිද? ඒ ක්‍රම ඒක තමයි ඒක සඳහා ඉදිරි මාසේ කවුරු හරි ඊළඟ මාසේ කවුරු හරි සටනක් කරනවා නම් අන්නේ සටන අපි සූදානම් කරමු. මේ ක්‍රමය යටතේ කවුරු හරි කරනකම් ඔබ වහන්සේලාත් බලන්න අපි කරනවා අපිට අපේ සීමාව තුල අපි කරන්න පුළුවන් උපරිම දේ කරනවා. දැන් ඊළඟ ජනාධිපතිවරණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හෝ කවුරු හරි බලයට පත් වෙනවා නම් ඒ බලයට පත් වෙන පුජ්‍යලත් මීට වැඩිය හොඳ දෙයක් කරන්න. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මේ මැතිවරණේ පවත්වල ඉවරලා 77න් පස්සේ මේ ගෙනියපු ක්‍රමවේදය මීට කලින් මෙහෙම තත්ත්වයක් තිබුණේ නැහැ අත් වශයෙන්. හොඳයි අවසන් කරන්න. මම හිතන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ ඉඳලා එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ කාලවකවානුව දිහා අරගෙන බැලුවට පස්සේ විධායක බලය පාවිච්චි කිරීම පැත්තෙන් අත් වශයෙන් මහින්ද රාජපක්ෂ හොඳයි. සාපේක්ෂව කිරුවට පස්සේ සාපේක්ෂව කරලා බැලුවොත් 2082 තියන්න ඕන ජනාධිපතිවරණ මේ මහමැතිවරණයේ වෙනුවට මහමැතිවරණයේ ජනමත විචාරණ මංකොල්ලයක් කාලා තියන්න ඕන මැතිවරණේ තිව්වා. විජේවීර මහත්තයා ඇතුළු ඒ 60000ක් මැරෙන්නේ නැහැ ඒ මැතිවරණේ තිබුණා. එදා ජනතා විමුක්තියට ලක්ෂ 2.5කට වැඩි ඡන්ද තිබුණා. ජනාධිපතිවරණේ. ඒතර මහමැතිවරණේ තිබුණා රෝහණ විජේවීරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. අවසන් කරන්න කරු. ඉතින් ඒ ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ වලට එන්න තියෙන ඉඩ නැති කළා. පක්ෂ තහනම් කළා. ඒව තමයි එක්සත් ජාතික පක්ෂ කළේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 83 ජනතා විමුක්තියට තහනම් කරේ කළු ජූලිය කරයි කියලා. ඇත්තද ඒක බොරුනේ? කොමියුනිස්ට් පක්ෂය මේ තවත් පක්ෂ නැක්සයිඩ් කුමන්ත්‍රණ කියලා හිරේ දැම්ම තහනම් කරා. ඒක බොරුනේ. අවසන් කරමු කාලේ. ඒක නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය හෝ මේ ක්‍රමය යටතේ අපේ ස්ථාවරය නම් මේ ක්‍රමය තියෙනකන් මේ ක්‍රමය යටතේ බලයට පත් වෙන ඕනම පුජ්‍යලයක් කරන්නේ මේ මජරකන් ටිකම තමයි. ඒ නිසා සුදෙනෙක් බිහි වෙන්නේ නැහැ මේ ක්‍රමය යටතේ. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කිරීමේ දිශාවට සැලැස්මක් අපි හදමු කියන සංවාදය පටන් ගමු. හොඳයි බොහොම ස්තුතියි අතුරුලේ රතන හිමියන් උන්වහන්සේගේ අවසන් අදහස් දැක්වීම සිද්ධ කරේ එක්සත් ජාතික පක්ෂයේ චෝදනා ගණනාවක් ආවා. ඒ චෝදනා සමගින් අවසාන වටේ පිළිතුරු ලබා දීම කඩින් කඩ පැවැත්වෙන මැතිවරණ ජයග්‍රහණය අමතක කරලා කතා කරනවා වගේත් කියලා මේ පැත්තෙන් මතුවුණා. සියල්ලට පිළිතුරු දෙමු. එක්සත් ජාතික පක්ෂයේ යම් අඩුපාඩු තිබුණා අපි පිළිගත්තා අපි මුලින්ම කිව්වා. ඒ පිළිබඳව තමයි අපි අභ්‍යන්තර අරගලයක් ගෙනිච්චේ. අද වෙනකොට යහපත් තැනකට ඇවිල්ලා තියෙනවා. අපි හිතනවා ජනතාව බලාපොරොත්තු වෙන ශක්තිමත් විපක්ෂය හදන්න අපි පාදනම් වුණා කියලා ඉවරලා අපි සියලු දෙනා එක රහසි කරගෙන ඔබ බලාපොරොත්තු ආණ්ඩුව බලාපොරොත්තු වෙන විපක්ෂය අපි නිර්මාණය කරන්න දැන් සූදානම්. අපි වැඩ පිළිවෙලට යනවා. ওই දුරලයි කියන කාරණේ අවසන් කරලා අපි ශක්තිමත් තැනකට එන්න අපි වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. දැන් ඇමතුමා ඇහුවා සමතල ක්‍රීඩාංගණයක කොහොමද මොකද්ද මැතිවරණ ක්‍රියාදාමය කියන එක පහුගිය වතාවේ. තමතල ක්‍රීඩාංගණයක ක්‍රියාත්මක වෙනවා කියන එක අනවබෝධයෙන් කටයුතු කිරීම පිළිබඳ නිසා තමයි මේ හානිය සිද්ධ වෙලා තියෙන්නේ. මැතිවරණ පාත්‍රීමේ රජයේ කොටසක් විදිහට රජයෙන් පරිබාහිරව තමයි මැතිවරණ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ නිසා තමයි 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මැතිවරණ කොමසාරිස්වරයා නිදහස් සහ ස්වාධීන පුද්ගලයෙක් බවට පරිවර්තන කරේ. ඔබ රජය මොකද්ද කරේ? 17 වලල්ලා දාලා ඉවරලා 18 ඉපදුවා. මේ 18 ඉපද්දපෙකින් සිද්ධ වුණේ ඒකාධිපතිත්වයට යන එක ස්වාධීන සහ සාධාරණ කියන එක මරලා දැමීමකට. මේ මරලා දැමීම තුල යහපත් සාධාරණ මැතිවරණයක් මේ රටේ කිසි දවසක බලාපොරොත්තු වෙන්න බෑ. අන්න ඒ නිසා තමයි ඔබට ගියවතාව අපි බාධා කරමින් කිව්වේ මැතිවරණ කොමසාරිස්වරයා ඔබ විසින් ඔබ රජය විසින් පත් කරපු මැතිවරණ කොමසාරිස්වරයා අවසානයේ මැතිවරණ අවසන් වෙලා කිව්වේ මට ආතතිය ඇති වුණා කියලා. එහෙනම් මැතිවරණ කොමසාරිස්වරයා ඔහුට ආතතිය ඇති වුණා කියන තැනට ඔහුපත් උනේ ඔබගේ මැතිවරණ ව්‍යාපාරයේ තියෙන සුපිරිසුදුකම කොපමණද කියන නීතිකරුකභාවය කොපමණද විනයකරුකභාවය කොපමණ ස්වාධීනභාවය කොපමණද කියන එක මැතිවරණ කොමසාරිස්වරයාගේ ඒ වචන ටිකම ඇති. ඊට වඩා ලොකු සාතිකයක් අවශ්‍ය නැහැ ඔබ පිළිබඳව. ඔබට සාතික දීලා ඉවරයි. දැන් ඒ වගේම කරු යමතුමා සඳහන් කරපු තව කාර්යයක් තියෙනවා. පරාක්‍රම බාහු රජුරු ඉන්න කාලේ අනුර කුමාර දිසානායක මහත්තයලා අපි හිටියා නම් ඒ ජලහස් හදාන්නම් වෙන්නේ. හැබැයි පරාක්‍රම බාහු රජුරු පිස්සෙක් නෙමෙයි. එතුමා හොඳට සැලසුම් කරලා ඉවරලා රටට අවශ්‍ය වෙන විදිහේ ප්‍රයෝජනයක් ගත හැකි අන්දමේ ව්‍යාපාර හරිගැසුවේ ඒ ජලහස් වලින් රටට වී නිෂ්පාදන සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරවීම සඳහා උචිත යෝජිත නියමිත ස්ථානවල තමයි ඒක ස්ථාපිත ගත කරලා ඉවරලා ඒ ක්‍රියාවලිය කරේ. එතන පිස්සු පිහට්ට වගේ වැඩ කරුවේ නෑ. ලෝකෙන් ණයට සල්ලි අරගෙන ඉවරලා ජොලියට මේක එක නම ගහ ගන්න ඒවා හැදුවේ නෑ. පරාක්‍රම බාහු රජුරෝ බැලුවේ රටට අවශ්‍ය මොකද ජනතාවට අවශ්‍ය මොකද අන්න ඒක තමයි කරලා තියෙන්නේ. ඒ වගේම බෝම්බ පුර. හැබැයි දැන් බෝම්බ පුරන්න දෙයක් නෑ මතුමා. දැන් ප්‍රවෘත්ති දානකොට අතර බෝම්බ පිපුරා මෙතන බෝම්බ පිපුරලා මෙච්චර තුවාල නාච්චර අලබලෝ කියන්නේ දැන් නෑ. දැන් උදේට දවල්ට රැට පතර ටික ගත්තත් ප්‍රවෘත්ති ගත්තත් මොකද කියන්නේ ආණ්ඩුවේ අහවල් සභාපතිවරයා මෙච්චර ගසා කාලා මෙච්චර මාරලා අතන කාන්තාව දූෂණය කරලා කාන්තාවන් 400ක් දූෂණය කිරීම සම්බන්ධව සාදයක් පැවැත්වුවා. ඒ සඳහා රජයේ ඇමතිවරුන් සහභාගී වුණා.
මේ බලන්න දවසකට මේ මම ගාව වාර්තා දෙනවා 65කට වැඩි තියෙනවා. කෑගල්ලේ අරණායකදී ට්‍රාන්ස්ෆෝමර් විනාශ කරපු මේ අරණායක ප්‍රාදේශ සභාව සභාපතිවරයා ඊට පස්සේ ගොඩක වෙල සිද්ධිය මේ ආදි වශයෙන් ගත්තාම දැන් සභාපතිවරයා තව සභාපතිවරයෙකුගෙන් අල්ලස් ගන්න කප්පම් ගන්න තැනටපත් වෙලා මේ සිද්ධීන් දිහා බලනකොට අර බෝම්බ පිපිරලා ජනතාව විනාශ වුණාට වඩා හානියක් මේ රටේ නීතියටයි පැවැත්මටයි ඇති කරලා තියෙනවා. අල්ලස දූෂණය පෙනිපෙනි මේ ලබා ගන්න තැනට කප්පම් ගන්න තැනට රජයේ දේශපාලඥ අධිකාරිය පෙළඹිලා තියෙනවා. එයි මේක වෙලා තියෙන්නේ. කඩින් කඩ මැතිවරණ පවත්ත තම අධිකාරිය පවත්වා ගැනීමට විතරයි කටයුතු කරන්න රජය. ඒ බල අධිකාරිය පවත්වා ගන්න කටයුතු කරනකොට තමන්ගේ ඉන්න මහජන නීතිය බලන්නේ මොකද? වෙනදා මහජන නීතිය බැලුවේ මේ කාල පරිච්ඡේදයේ හරියටම යමක් කරොත් තමයි ඊළඟ සභාවට මට තේරෙන්නපත් වෙන්න පුළුවන්. ඒ නිසා මගේ සුපිරිසුදුභාවයත් ජනතා ආකර්ෂණයත් ජනතාව දිහා බලපු වැඩපිළිවෙලකුත් මම ක්‍රියාත්මක කරලා යන්න ඕන. නැවත ජනතාව ඉදිරියට කතා කරන්න කියලා. නමුත් අද වෙලා තියෙන්නේ මොකද? නෑ මේක දිගටම යනවා. බලහත්කාරයෙන් ජනමතය විකෘති කරලා ඉවරලා පවත්වාගෙන යනවා. ඒ තුල අපි දිගටම බලය රැඳී ඉන්නවා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ දැන් හම්බ කරන එක, හොරා කන එක, කප්පම් ගන්න එක, අල්ලස් ගන්න එක මේක තමයි අපි කරන්න ඕන කියලා. ඒ තමයි කඩින් කඩ මැතිවරණ තියතියා මේ ප්‍රජාතන්ත්‍රවාදයට රටේ නීතිය රටේ ප්‍රයත්නවල කරන හානිය ප්‍රතිඵලය කරු ඇමතුමා අපිට වැඩි කල් යන්නේ නැත දැනටම අපි ඒක භුක්ති විඳිනවා. ඉදිරියේදී මේට වඩා බොහොම භයානක විදිහට භුක්ති විඳිනවා. ඒ නිසා කඩින් කඩ නැතුව ඇමරිකාව ඉන්දියාව වගේ නිශ්චිත දිනයක නිශ්චිත කාලයක මැතිවරණ කොමසාරිස්වරට පූර්ණ බලතල ඇතිව ස්වාධීනව මැතිවරණ පවත්වන ක්‍රමයක් ඇති කරපු දවසට තමයි ලංකාවේ යහපත් තැනකට ගෙන්නේ. එදාට අපි පාර්ලිමේන්තුවේ නැති වෙන්න පුළුවන් වෙන සභාවල් නැති වුණා නම් ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. රට යහපත් තැනකට යන්න ඕන. ඒකයි අපේ අරමුණ. හොඳයි පාලිත රංගේ බණ්ඩාර මහතායි අවසන් අවස්ථාව ලබා ගත්තේ. ගරු අමාත්‍යතුමනි අවසන් අවස්ථාව ඔබතුමාට චෝදනා ගණනාවක් තියෙනවා. ඔවුන් පරාජය බාර අරගෙන කතා කරනවා කියන කාරණේ ඔබතුමාගේ චෝදනාවට ඔවුන් පිළිතුරු ලබා දුන්නා. ඒ වගේම ඒ පැත්තෙන් චෝදනාව ලැබෙන්නේ තවත් බොහෝ දේවල් වලට. ඒ සියල්ලට පිළිතුරු ලබා දෙන්න ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා. ඉතින් එතුමාගේ කතාවේදීම කියපු කාරණා ටිකක් පරස්පරේවත් එක්ක කිව්වා. දැන් මේ කියන්නේ එතුමාර පරාක්‍රම රජුරුන්ගේ කාලේක ඒ කාලේ මේ වරායවල් ගැන ඒ සංසන්දනේ මොකක් කතා කරන්නේ. මම කියන්නේ දැන් මං කියනවා මෙතුමන්ලම නැත්නම් මෙතුමන්ලේ කාලේ අපි සමහරලාට දේශපාලනේ නැති වෙන්න පුළුවන්. තව අවුරුදු 5ක් 6ක් යනකොට එනෙමේ ඊටත් එහාට යනකොට රට මේ ඊළඟ පරපුර කියන්න ගන්නවා මේ රටේ දියුණුවට ප්‍රධාන සාධකයක් බවට හම්බන්තොට වරායත් හම්බන්තොට ගුවන්තොටුපළත් පත් වුණා කියලා. මම ඒක මේ අවස්ථාවේ සහතික වෙනවා. ඒ தත්ත්වයේ වැඩපිළිවෙලක් අපේ රට තුල තියෙනවා කියන එකත් මට සඳහන් කරන්න පුළුවන්. අද එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරයෙක් එතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වයට යටතේ දැන් ආපහු සටනට ඇවිල්ලා තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් මං හිතන්නේ හොඳටම පිළිගන්නවා. මම එතුමා පැහැදිලිව කියන එතුමා හම්බන්තොට වරාය හදන්න ඕන කියලා හිටියා. සාකච්ඡා තියුවා. තමුන්නාන්සේ හිටියේ නෑ පාර්ලිමේන්තුවේ වෙලා. මම හිටියා. ඒ කාලේ මම තමුන්නාන්සේ හිටියද මට මතක නෑ. හැබැයි මම ගියා රැස්වීමට. ආනන්ද කුලරත්න මහත්තයා රැස්වීම සංවිධානය කරේ. එතන වරාය පිළිබඳව හැමදාම කතා කරන්නේ නැව් මේක වටේ යනවා. මේ හම්බන්තොට මේ වරාය ආසන්නේ කියන්නේ මූදුකරේ ආසන්නේ තමයි ජාත්‍යන්තර නාවික පතේ තියෙන්නේ. ඒ නිසා මේ රට දියුණු කරන්න පුළුවන් එකම වැඩපිළිවෙල හම්බන්තොට වරාය හදන්න ඕන කියලා තමයි එක්සත් ජාතික පක්ෂෙත් මේ മന്ത്രിවරු කිව්වේ. නමුත් ඒගොල්ලන්ට හදාගන්න බැරි වුණා. එතුමා කලකිරීමෙන් කතා කරා. මේක හදන්න දෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය. සල්ලි දෙන්නේ නැහැ කියලා. සල්ලි හොයාගන්න බැරි වුණා. දැන් අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි වරාය හදනවා. ඒ ගුවන්තොටුපළ හදනවා. ඒකත් එක්ක මේ රටේ දියුණුව අනිවාර්යෙන්ම මත් වෙනවායි කියන එක මම පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ඉතින් ප්‍රාදේශ සභා ගැන මේ ප්‍රාදේශ සභා മന്ത്രിවරුන්ගේ සභාපතිවරු ගහනේම හැමදාම ප්‍රවෘත්ති වලට කියනවා කියලා කිව්වා. තමුන්නාන්සේ අමතක කරන්න බෑ මමත් ප්‍රාදේශ සභාවකින් දේශපාලනය ආරම්භ කරේ. මම මේ වෙලාවේ විරුද්ධ ආණ්ඩුවට තමයි ඔක්කොම තිබුණේ. අපිට තමයි විරුද්ධව තිබුණු කීපයක මම සභාපතිවරයා. හැබැයි ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරු ගිහිලා පොලිසිය OIC ගේ පුටුවේ වාඩි වුණා. മന്ത്രിවරු ගිහිල්ලා කසිප්පුකාර වැදගෙන ආව එළියට. ඒ වගේම පාතාල මෙහෙව්වා. මේ වගේ නෙමෙයි අද තිබුණට වැඩිය බරපතල තත්ත්වයක් තිබුණා. හැබැයි ඒව කතා කරේ නැහැ. ඊට වැඩිය කතා කරන්න දේවල් තිබුණා. ඒක තමයි ප්‍රශ්නේ. දැන් මේ පළවෙනි වතාවට ඇතිවෙච්ච සිද්ධි නෙමෙයි. මම කියන්නේ මේක හොඳ තත්ත්වයක් කියලා. හැබැයි මෙවන් සිද්ධි නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙමින් තිබුණා. නමුත් ඒව නෙමෙයි ඊට වැඩිය බරපතල කාරණා කතා කරන රටේ තිබුණ නිසා ඒව කතා කරා. දැන් ඒව නැති වෙනකොට මේ දැන් මම දැක්ක පහුගිය දවස්වල තියෙන ප්‍රාදේශ සභා හිටපු ප්‍රාදේශ සභා සභාපතිවරයාගේ ඥාති සහෝදරයෙක් මිනිහෙකුට ගහලා. හිටපු ඒ කියන්නේ ඒකත් ආණ්ඩුවේ. ඉතින් ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරයා
හිටපු මන්ත්‍රීවරයාගේ පුතා තවත් විනාඩියක කාලයක් තියෙන පුතුමා. මේ වගේ බොහොම සරල දේවල් පවා අද මාධ්‍යවල කතා කරන්න පටන් ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ඉතින් මේ මැතිවරණ කොමසාරි තුමා ගැන කතා කරා මැතිවරණ ක්‍රමය ගැන. අපිට මේ රටේ අමතක වෙන්නේ නැහැ මැතිවරණ ක්‍රමය කොහොමද උතුරේ දැන් උතුරේ ජනතාවට අද හොඳ ඡන්දයක් තියෙනවා. උතුරේ ඡන්ද පෙට්ටි පිරෙව්වේ කොළඹ ඉඳගෙන. සම්වර්ධන සභා ඡන්දේ මොකන්ද කරේ? සම්පූර්ණ ඡන්දයිතේ උතුරලා ගත්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. නමුත් අද එහෙම තත්ත්වයක් ඇති වෙලා නැහැ. දැන් ඔය උතුරේ ඉන්න മന്ത്രിවරුවත් මම දැන් පාර්ලිමේන්තුවේ කතා කරා. ඒගොල්ලවත් චෝදනා කරේ නැහැ. දකුණෙන් ගිහිල්ලා මැර වැඩ කරනවා නැත්තම් බලපෑම් කරනවා කියලා කියන්න ගත්තේ නැහැ. එහෙමනම් අඩු ගන්න ඒගොල්ලෝ කියන්න ඕනනේ. ඉතින් ඒවන් තත්ත්වයක් රට තුල සාපේක්ෂව අපි බලන්න මේ ලංකාව අපි සංසන්දනය කරන්න යනවා නම් තාම මේ ඇමරිකාව එංගලන්තය එක්ක මං කියන්නේ ඒ තත්ත්වෙට එන්න ඕන කියලා මං කියන්නේ දැන් ක්‍රමානුකූලව ටික ටික එනවා ඒ තත්ත්වෙට වෙනද තිබුණු තත්ත්වෙත් එක්ක වෙනද මැතිවරණ එක මම කිව්වේ ඒකනේ ඡන්ද පෙට්ටි පුරවන්න පුළුවන් අවසන් කරන්න පෝලිං ඒජන්ට්ලා එලවලා දාලා නමුත් අද එහෙම තත්ත්වයක් නැහැ අද ජනතාවගේ කැමැත්තෙන් තමයි ඕනම දෙයක් වෙන්නේ මම කියන්නේ නෑ ජනතාවට දැන් ওই වගේ කියන්න පුළුවන් රැස්වීම් වල ගිහින් කතා කරන එක වැරදි පෝස්ටර් ගහන එක වැරදි එහෙම කියන්නත් පුළුවන් නේද ඒක ඔබතුමාලත් ගහනවා අපිත් ගහනවා හැබැයි ඒක වැරදිනේ පෝස්ටර් ගහන එක වැරදි හැබැයි ඒක අපි දෙගොල්ල තුන්ගොල්ලම ගහනවා කවුද නොගහන එක්කෙනා මට කියන්නේ ජනතා ශක්ති පෙරමුණ ගහන්නේ නැද්ද එක්සත් ජාතික පක්ෂය ගහන්නේ නැද්ද ඒක වැරදි හැබැයි ඒක කරනවා නමුත් ඒක මේ මහා බලපෑම පෝස්ටරේ බලලා මිනිස්සු ඡන්දයක් පාවිච්චි කරන්නේ නැහැ අනිත් එක තමයි ඉතින් මේ වචන සෙට් එක තියෙනවා මේ දෙගොල්ලන්ගේ ළඟම හැමදාම තියෙන වංචාව දූෂණය භීෂණය ඕක ඉතින් අපිත් කිව්වා විරුද්ධ පක්ෂේ ඉඳගෙන අපිත් කිව්වනේ ඕක නොකියපු කාලයක් කියන්නේ තියෙන ආණ්ඩුවකට ওই චෝදනාව එල්ල නොකරපු කාලයක් තියෙනවා නම් මට කියන්න ඒක හැමදාම කියපු දෙයක් නේ මේක මේ සැරෙත් කියනවා එතුමල්ලට ඒ කියන අයිතියක් තියෙනවා නමුත් පැහැදිලිව මම කියනවා මේ රටේ ජනතාවට අද විශ්වාසයක් තියෙනවා මේ රටේ දුප්පත්කම අඩු වෙලා තියෙනවා මේ රටේ විරකියාව අඩු වෙලා තියෙනවා ඒක පුද්ගල ආදායම වාර්තාගත විදියට වැඩි වෙලා තියෙනවා රටේ සම්වර්ධනය ආරම්භ වෙලා තියෙනවා විදුලි බලය ලබාගත් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා පානීය ජලය ලබාගත් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉහළට ගිහිලා තියෙනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළට ගිහිලා තියෙනවා ඒ වගේම රටේ දැවැන්ත සම්වර්ධනයක් ඇති වෙලා තියෙනවා ඉතින් ඒ නිසා අපේ මේ රටේ ජනතාවට ඒ පිළිබඳව වැටහීමක් තියෙනවා ජනතාව ඒ පිළිබඳව තේරුම් අරගෙන මේ ආණ්ඩුව ශක්තිමත් කරන්න ජනාධිපතිතුමා ශක්තිමත් කරන්න වාර්තාගත විදිය ජයග්‍රහණයක් මේ මැතිවරණ සියල්ලම ලබා දෙනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්නේ. හොඳයි බොහොම ස්තුතියි අවසන් බටේ අවසන් අවස්ථාවයි කරුවා මැතිතුමන් ලබා ගත්තේ අප බලය දේශපාලන සංවාදය අද නිමා කරන්නටයි මේ සූදානම මේ සංවාදය සඳහා සහභාගී වුණු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්යක සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට ජාතික හෙළ උරුමයේ සභාපති අතුරුලිය රතන ස්වාමීන් වහන්සේට එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විරංගේ බණ්ඩාර මහතාට ඒ වගේම අපදා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් බොහෝ කරුණු කාරණා කතා බහ වුණා මාතෘකාව තුල සහ ඉන් පිටත. කෙසේ වෙතත් අවසාන තීරකය ඔබයි අප හැමදාම කියන්නා වගේ අවසන් තීරණය තියෙන්නේ. ඔබ සතුව ඔබට තීරණය කරන්නට අවස්ථාව ලබා දෙමින් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අප ලබන සතියේ නැවත හමු වන බලාපොරොත්තු වෙන සමුගන්නවා. සුබ දවසක්.